සීලු දෙනාටම සුබෝදෑසනක් කියලා ප්‍රාර්ථනා කරනවා. මගේ නම යසන්ත. මම තමයි හික්වි ශ්‍රී ලංකාවට ටෙක්නිකල් සපෝට් සම්බන්ධව ඉන්නේ. ඒක මාත් එක්ක ඉන්නවා ශබි. ශබි අපේ හැමෝටම good morning කියමුද? එහෙනම් good morning හැමෝටම. අපි එහෙනම් අද පටන් ගමු නේද යසන්ත? අපේ IVMS 4200 VMS එක ගැන full introduction එකයි training එකක් දෙන්න plan කරලා තින්නේ. ඔව් ශබි. අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න කට්ටිය දැන්ටමත් මම දන්නවා IVMS පාවිච්චි කරන කට්ටිය ඉන්නවා. අනිවාර්යයෙන්. හැබැයි IVMS ගත්තට පස්සේ දැන් අපේ IVMS විතරක් නෙවෙයි ශබි. Hikvision software ගත්තට පස්සේ ඒක සෑහෙන යාවත් කාලින වෙනවා. හැම ක්වාටර් එකම වගේ අපි දන්නවා IVMS වල අප්ඩේට් එකක් එනවා, අලුත් දේවල් ඇඩ් වෙනවා. ඉතින් මේ ගත්තට පස්සේ මේ software වල අප්ඩේට් එක ඔයාලා දැනුවත් වෙලා ඉන්න තරමට ඔයාලට ප්‍රොජෙක්ට් එකක වැඩ කරනකොට කස්ටමර් එක්ක වැඩ කරනකොට ගොඩාක් පහසු වෙයි කියලා අපි හිතනවා. ඉතින් ඒක නිසා තමයි මේ ට්‍රේනින් එක අපි මේ වගේ අද ලෑස්ති කරලා තියෙන ඔයාලා වෙනුවෙන්. ඉතින් ශබි අපි බලමුද අද අපේ ලයින් අප් එකේ මොනවද තියෙන්නේ කියලා. අනිවාර්යයෙන්ම යසන්ත. එතකොට අපේ අද කට්ටියගේ ලයින් අප් එක වැළුවොත් තියෙන යසන්ත. ඉස්සලාම what is IVMS? ඔව් ශබි. කියන එක අනිවාර්යෙන් අපි කතා කරන්න ඕන දෙයක්. ඒ කියන්නේ ගොඩක් කටේ IVMS 4002 කියලා කියන්නේ අපි software කියලා දන්නවා. හැබැයි ඒකෙන් ඇත්තටම ගන්න පුළුවන් ප්‍රයෝජනේ මොකද්ද? ඒක ඇයි පාවිච්චි කරන්නේ? ඒ වගේ ඉන් ඩීටේල් අපි අද කතා කරන්න පුළුවන් ඒක ගැන. ඊට පස්සේ අපිට කතා කරන්න පුළුවන් ඉනිෂියල් කන්ෆිගරේෂන් එක පැත්තෙන් අපිට ටෝටලි කරන්න පුළුවන් මේ කොහොමද කන්ෆිග් කරන්නේ, කොහොමද ඩිවයිස් එක ඇඩ් කරන්නේ, කොහොමද ඒක මැනේජ් කරන්නේ, කොහොමද අවුට්පුට් එක ගන්න පුළුවන් කියන ඩීටේල් ඒකත් අපිට අද කතා කරගන්න පුළුවන්. ඊට අමතරව යසන්ත මේ අපේ IVMS එක කියන්නේ කැමරා වලට විතරක් නෙවෙයිනේ. ඔව් ශබි. ඊට අමතරව අපිට අපේ equation එකකින් සම්බන්ධ products, surveillance, access control, analytics, reports ඒ වගේ හැම දෙයක්ම අපිට IVMS එකේ output එක ගන්න පුළුවන් නේ. අනිවාර්යයෙන්. ඒ ගැන අද කතා කරනවා. හරි. එතකොට අපි දැන් මෙතන ලයින් අප් කරලා තියෙනවා මේ ඇප්ලිකේෂන් සිනාරියෝස් කියලා නේද? සාමාන්‍ය සර්වේලන්ස් වලට, ඇක්සස් කන්ට්‍රෝල් වලට, ඇනලිටික්ස් පැත්තට යනකොට කොහොමද අපි මේක පාවිච්චි කරන්න කියලා. ස්පෙෂලි ඇනලිටික්ස් පැත්තෙන් අපි ඇවිල්ලා තියෙනවා. අපේ තර්මල් ඇනලිටික්ස් ඇවිල්ලා තියෙනවා. AI පැත්තෙන් ෆේස් රෙකග්නිෂන් පැත්ත ඇවිල්ලා තියෙනවා. ඊට අමතරව people counting, heat mapping ඔය වගේ ගොඩාක් රිපෝට්ස් ප්‍රමාණයක් අපිට IVMS වලින් ලබා ගන්න පුළුවන්. ඉතින් අපි ඒ පිළිබඳව අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟට මම හිතන්නේ මේ other settings කියන එකත් ඉතා වැදගත් section එකක් ශබි. මොකද මේ අපි මේ කස්ටමර් කෙනෙක්ට ඉන්ස්ටෝල් කරනකොට මොන දේවල්ද අපි ෆලෝ කරන්න ඕනේ. හරි කොහොමද මේ එන ගැටලු ඉස්සරහට එන ගැටලු ඇතිව නොවන විදිහට කොහොමද අපි මේක කන්ෆිගර් කරගන්න ඕනේ කියන දේවල්ත් අපි කතා කරනවා. ඒක මතක් කරන්න ඕනේ ශබි. අද ට්‍රේනින් එකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ඔයාලට ඔයාලට පුළුවන් ECBs කැමරා දෙකක් අපි ලයින් අප් කරලා තියෙනවා 6cn C6n. ඉතින් ඔයාලට පුළුවන් මේ කැමරා දෙක ජයග්‍රහණය කරන්න නේද? ඒ කියන්නේ දෙන්නෙකුට chance එකක් තියෙනවා අපිට අද මේ ට්‍රේනින් එකේ ඉන්න කට්ටියකින් ECBs 6cn කැමරා දෙකක් දිනා ගන්න. අනිවාර්යෙන්. ඉතින් ඕක තමයි අද ලයින් අප් එක. ඉස්සලාම ශබි අපි බලමුද එහෙනම් අද අපි මේ IVMS කියන එක ගැන සහ මේ IVMS වටන software category ගැන අපි පොඩි අදහසක් අරගෙන ඉමුද? අනිවාර්යයෙන්ම. එහෙනම් යසන්ත මේ අපි පටන් ගමු අපේ සෙෂන් එකේ අතනම ට්‍රේනින් එකේ ඉන්ට්‍රොඩක්ෂන් එක පැත්තෙන් අපි බලමු IVMS එක කියන්නේ මොකද්ද, කොහොමද ඒක කරගන්නේ? ඒ ටික අපි දැන් කතා කරන්න පටන් ගමු. එතකොට IVMS 4200 කියන්නේ යසන්ත අපේ VMS software එක Hikvision devices ඔක්කොම ටික කනෙක්ට් කරලා මැනේජ් කරන්න පුළුවන් software කියලා තමයි අපි හඳුන්වලා දෙන්නේ. ඊට අමතරව යසන්ත දැන් IVMS එක ගත්තොත් එහෙම ඒක versions තියෙනවා. දැන් අපි end අපි ටෙක්නොලොජි දෙක ඉම්ප්‍රූව් වෙනවා වගේම අපේ ෆීචර්ස් ටිකත් ඉම්ප්‍රූව් වෙලා ෆීචර්ස් ටිකත් වැඩි කරලා ඔයගොල්ලන් ඇත්තටම කියනවා නම් ඇඩිෂනල් ෆීචර්ස් ලස්සන ස්ලික් ඉන්ටර්ෆේස් එකක් ඒක ෆුල් ඉන්ටිග්‍රේටඩ් සොලියුෂන් නැත්නම් ඇවිල්ලා තියෙන දැන් අපි IVMS 4200 3.0 කියන version එකේ ඊට අමතරව IVMS 4200 AC VS කියලා වෙනම පාර්ට් දෙකකුත් තියෙනවා. හැබැයි ඊට අමතරව අපි මේන්ලි කියන්නේ IVMS 4200 3.0 එකකින් ෆුල් ෆීචර්ස් තියෙන එක යූස් කරන්න පුළුවන් කියලා. ඔව් ශබි. මම දැන් මෙතන කියන්න ඕනේ දැන් IVMS කියන්නේ ඇත්තටම ඉන්ටෙලිජන්ට් වීඩියෝ මැනේජ්මන්ට් සිස්ටම් කියන එක. එතකොට මේ කට්ටියට අදහසක් කියන්න පුළුවන් මේක මේ CCTV වලට විතරද කියලා. හැබැයි කියන්න ඕනේ දැන් මේක පටන් ගන්න තියෙන්නේ ඇත්තට මේ විදිහට තමයි software එක ඔයාලට මතක ඇති IVMS ඒ කාලේ නම් පාවිච්චි කරන කට්ටියට මේ ස්ක්‍රීන් එකේ පේන icon. එතකොට දැන් ඔයාලට පේනවා මෑතක් වෙනකොට මෙන්න මේ icons වලට අපි මාරු වෙලා තියෙනවා. එතකොට ගොඩක් වෙලාවට අපි ඔතන රෙකමන්ඩ් කරන්නේ දැන් IVMS 4200 AC
IMS 4200 VS IMS 4200 කියලා තියෙනවා. ඒතර AC කියන්නේ අතන access control වලට විතරක් tailor made වෙන software එක. VS කියන්නේ video surveillance වලට. ඔය දෙකම එකතුව තමයි 4200 3.0 කියන්නේ. ඉතින් අපි recommend කරන්නේ දැන් අපි ඉස්සරහට පෙන්නන්න කොහොමද මේක හරි විදියට site එකෙන් download කරලා install කරන්න කියලා. එතනදී ඔයාලට recommend කරන්නේ ඕනම project එකකට 4200 කියන version එක අපි. එතකොට මම හිතනවා ඔයාලට ඒක පැහැදිලි ඇති කියලා. එතකොට මෙතන විශේෂත්වය තමයි මේ device එකෙන් projects ගත්තොත් එහෙම small medium projects දෙකටම අපිට මේක manage කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ශබි අපි යමුද ඊළඟට මොනවද තියෙන්නේ? අනිවාර්යයෙන්ම ඊළඟට යසන්ත මේ අපි IVMS 4200 කියන එකේ දැනගන්න ඕනේ මුලින්ම අපිට මේකේ Hikvision එකට සම්බන්ධ වෙන හැම product එකක්ම අපිට මේකට in කරලා manage කරන්න පුළුවන් කියන idea එක තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඕනම DVR එකක්, NVR එකක්, IP cameras, encoders, decoders වගේ අපිට manage කරන්න පුළුවන් විදිහට output එකක් තියෙනවා කියලා තමයි මේකෙන් mention කරගන්න ඕනේ මුලින්ම. VMS එක කියන්නේ ඇත්තටම versatile video management software එකක්. අනිවාර්යයෙන්. අපි ඊළඟ සයිට් එකට යන්න සම්ද එතකොට අපිට බලන්න පුළුවන් එතන brief introduction එකක් කිව්වොත් එහෙම IVMS එකේ අපි use කරන මොන level එකකටද කියලා. ඒක ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද සන්ත ඔයාලට? ඔව් ශබි. ගත්තොත් එහෙම දැන් මේකේ තියෙන දකුණු පැත්තේ වාට පේන පිරමිඩ් එක. එතකොට මෙතන තියෙන යටම තියෙන entry level small and medium scale projects කියලා. එතකොට සාමාන්‍යයෙන් අපි entry level කියලා අදහස් කරන්නේ කැමරා 100කට වඩා අඩු නම්. කියන්නේ සාමාන්‍යයෙන් connect වෙලා තියෙන සම්පූර්ණ device ගාන 100කට වගේ අඩු නම් අපි recommend කරනවා IVMS 4200 use කරන්න කියලා. pyramid එකේ අපි බැලුවත් අපි යටම තියෙන IVMS 4200 කියන එකේ මම කිව්වා කැමරා 100ට වඩා අඩු projects වලට නැත්නම් device 100ට වඩා අඩු project එකකට තමයි මේක ගොඩාක්ම සුදුසු වෙන්නේ. එතනින් උඩට යනකොට අපේ තියෙනවා ඔයාලා අහලා ඇති HIC Central Professional කියලා version එකක්. ලංකාවේ ගොඩක් common use වෙන software එකක් තමයි ගොඩක් high end projects වලට. ඊට පස්සේ එතනින් එහාට තව යන high end projects වලට තියෙනවා HIC Central Enterprise කියලා software එකක්. ඔයාලා හැබැයි Safe City වගේ project එකක්. ඒ කියන්නේ ඉස්සරහට දැන් අපි දන්න Port City වගේ එනවා කියලා. ඔයාලට Port City වගේ project එකක් කරන්න අදහසක් තියෙනවා නම් HIC Central Master කියන software එක මම හිතන්නේ ලංකාවේ හැමෝම හීනයක් වෙයි මේ වගේ software එකක් දාලා මේ වගේ ලොකු project එකක් smart city project එකක් කරන එක කියන එක. දැන් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න කට්ටිය ඉන්නවා. මම දන්නවා ගොඩක් කට්ටිය බොහොම පොඩියට පටන්ගෙන මේක දියුණු කරගෙන ඇවිල්ලා ඉන්න කට්ටිය තමයි අපි අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. ඉතින් හැමෝගෙම ටාගට් එකක් වෙන්න ඇති දවසක මේ වගේ large scale project එකක් කරන එක. මොකද එතනදී ගන්න පුළුවන් experience එක සහ දේවල් සෑහෙන විශාලයි. අනිවාර්යයෙන්ම. ඉතින් ඒ තමයි අපේ line up එක. අපේ එතකොට IVMS 4200 ගත්තොත් එහෙම ඒක evaluation ගත්තොත් 2011 ඉඳන් මේ software එක release කරලා අපි maintain කරන් යනවා. එතකොට මේ වෙනකොට අපේ latest version එක 2020 පෙබරවාරි මාසේ සමාන 2021 පෙබරවාරි මාසේ අපි රිලීස් කරලා තියෙන 5 වෙනිදා version number 3.5.0.2 කියන version එක. ඒක තමයි latest version එක. ශබි අපි ඊළඟ slide එක මේ website එකෙන් පෙන්නකොට බලාගන්න පුළුවන් නේ අසන්ත. ඔව් ශබි. එතකොට අසන්ත ඊළඟ වෙලෙ තමයි topology එක ගත්තොත් එහෙම. topology එක ගත්තොත් එහෙම IVMS 4200 එක use කරන්නේ මොන වගේ usage එකේද? මොන වගේ මේ level එකේද කියලා බලනකොට දැන් අපිට මෙතනින් මේ picture එකකින් කටට මම හිතන්නේ පැහැදිලිවම පේනවා ඇති මේ වගේ full setup එකක්. ඒ කියන්නේ IVMS 4200 කියන software එක දාපු server එකක් හරි PC එකක් හරි ඒකේ අපිට add කරගන්න පුළුවන් මේ වගේ හැම device එකම analog cameras, network cameras, access controls, video intercom system, alarm system ඒ වගේ හැම දෙයක්ම අපිට network එක through connect කරලා output එක ගන්න පුළුවන් IMS 4200 හරහා අපිට manage කරන්න පුළුවන්. ඊට අමතරව යසන්ත මේ IMS 4200 ගමතර අපේ mobile apps HIC connect through මේ devices ටික ඔක්කොම අපිට manage කරන්න පුළුවන්, control කරන්නත් පුළුවන්. ඔව් ශබි. මට පේන්නේ මේක ඉතා පැහැදිලිව දීලා තියෙනවා. දැන් මෙතන analog camera වල පැත්තෙන් නම් ගත්තට පස්සේ network camera, access control device, video intercom device, alarm system. ඊට අමතරව මෙතන පැහැදිලිව පෙන්නලා තියෙනවා HIC connect mobile app එකත් ඔයාලට පුළුවන් IVMS එකට කනෙක්ට් කරන්න. ඒකට ඔයාගේ HIC connect account එකේ තියෙන device ටිකත් ඔයාලට IMS එක හරහාම monitor කරගන්න හැකියාව තියෙනවා. ඒකට ශබි අපි ඊළඟ slide එකට ගියොත් මම හිතන්නේ අපිට ඊළඟ slide එකේ අපි කතා කරන්න යන්නේ මේකේ software එකේ තියෙන highlights ගැන. mainly highlights ගැන කතා කරන්න යන්නේ අසන්ත. ඔව්. මොකක්ද තියෙන්නේ අසන්ත වලට? මේක බලුවොත් මෙතන තියෙනවා 24/7 service management කියලා. කියන්නේ අතර මේ software එක ගත්තා මේක architecture හදලා තියෙන්නේ පැය 24ම වැඩ කරන්න. ඒතර මෙතන තියෙන විශේෂත්වය තමයි කලින් නම් IVMS වල දන්නවා software එක close කරොත් එහෙම software එක device එක communicate කරන එක නවත්තනවා.
හැබැයි දැන් අලුතෙන් ආපු version වල අපේ තියෙන සර්විස් එකක්. ඒතර ඒ සමහරට ඔයාලට පෙනේ ඉස්සරහට අපි පෙන්නන්නම් IVMS එක exit වෙනකොට ඔයාලගෙන් අහනවා IVMS සර්විස් එක රන් කරලා තියාගන්න කියලා. එතනදී ඔයා සර්විස් එකත් exit කරොත් නම් මේක අයින් වෙනවා. නැත්නම් ඔයා සර්විස් එක තිබ්බොත් devices ටික පැය 24ම data sync වෙනවා. ඒ ටික කරනවා. හැබැයි කම්පියුටර් එක අනිවාර්යෙන් on එකේ තියෙන්න ඕනේ. ඉතින් ශබි ඒකම අපිට Q&A වලට වෙලා තියෙන ප්‍රශ්නයක් හසුන්ගෙන් can we manage or integrate the vendor cameras access systems and alarm systems with IMS? ඒ කියන්නේ other system වල තියෙන කැමරා IMS වලින් manage කරන්න පුළුවන්ද කියලා මම හිතන්නේ ශබි එහෙම හැකියාවක් නැහැ. මොකද මේකේ protocol එක සෑහෙන එකිනෙකට වෙනස්. ඒ නිසා අපිට වෙන platform වල ඒවා manage කරන්න විදියක් නැහැ. හැබැයි NVR එකක් හරි DVR එකක් හරි ගත්තොත් අපිට පුළුවන් කැමරා එකක් වෙන platform එක කැමරා එකක් ඒකට connect කරලා IVMS එක කරා live web එකක් බලන්න ගන්න පුළුවන්. ඒත් එක මේක specially for Hikvision production යසන්ත අනිවාර්යෙන්. ඉතින් ශබි අපි කතා කරේ දැන් මේ 25/7 service management නැත්නම් අපේ service එක ගැන. ඊට පස්සේ මේකේ design එක ගත්තොත් එimhe දැන් design එක අපිත් එක්ක IVMS ඒ කාලේ නම් use කරන කට්ටිය දන්නවා design එක මුලදී පටන් ගත්ත විදිහේ දැන් කොහොමද software එක evolve වෙලා තියෙන්නේ කියලා. ඒකම අපේ ගත්තට පස්සේ දැන් CCTV විතරක් නෙමෙයි මේ software එක අපේ evolve වෙලා තියෙනවා අපි ගත්තොත් එහෙම access control video intercom alarm මේ පැති වලටත්. ඉතින් ශබි අපි ඊළඟ ස්ලයිඩ් එකට පොඩ්ඩක් ගිහිල්ලා බලුවොත් එහෙම. ඔව් ඊළඟ ස්ලයිඩ් එකේ අපි අතරම කතා කරන්නේ කොහොමද මේක අපි ඉන්ස්ටෝල් කරගන්න කියලා. ඔයාලට පුළුවන් Hikvision official website එකට ගිහිල්ලා මේක ඉන්ස්ටෝල් කරන්න. අපි දැන් සුළු වෙලාවකින් ඒක පෙන්නනවා ඔයාලට. ඒ නිසා අපි යමු ඊළඟ ස්ලයිඩ් එකට. මෙතනදී ඔයාලට හැකියාව තියෙනවා IVMS 4200 පාවිච්චි කරලා ඔයාට අවශ්‍යතාවය අනුව අවශ්‍ය components විතරක් ඉන්ස්ටෝල් කරගන්න. එතකොට ඒක තමයි මේ පෙන්නලා තියෙන්නේ. ඊළඟට user interface එක ගත්තොත් එහෙම දැන් අපි අපේ ගොඩක්ම කට්ටිය popular තමයි dark layout එක. dark layout එකෙන් තමයි දැන් අලුත් එක එන්නේ. ඒවට ඔයාලා dark bright අතර switch කරන්න පුළුවන්. ඊළඟට ඔයාලට මේ icon එක ගොඩක් user friendly විදිහට තියෙනවා පැහැදිලි විදිහට සහ group කරලා තියෙනවා ඔයාලට different sections. ඊළඟට අපි තියෙනවා wizards පාවිච්චි කරලා ඔයා කරන මොකක් හරි දානවා හිතන්නකෝ access control එකක් හරි නැත්නම් time and attendance system එකක් configure කරනවා නම් ඒකේ අවශ්‍ය steps ටික one by one ඔයාට wizard එක පාවිච්චි කරලා කරන්න පුළුවන් එකපාරට. ඉතින් ඒ වගේ interface අපි දීලා තියෙනවා. ශබි අපි ඊළඟ slide එකට පොඩ්ඩක් යමුද? මේ ගැන මොකද කියන්න තියෙන්නේ ශබි අපිට? ඇත්තටම යසන්ත මේ ගැනත් කියන්න තියෙනවා අපේ දැන් මේ ඉන්ටර්ෆේස් එක ගත්තොත් එහෙම ඩිසයින් එක අනුව අපිට කැටගරයිස් කරලම තියෙනවා ලස්සනටම කොහොමද මේක යූස් කරන්නේ මොන වගේ අයිටම්ස් මේකේ තියෙන්නේ කියලා බැලුවොත් එහෙම යසන්ත ෆස්ට් ලයින් එක වලට අපිට තියෙන්නේ වීඩියෝ ඇප්ලිකේෂන්ස්. ඒ කියන්නේ main view, remote playback, data retrieval, data statistics and AI dashboard. මේ AI dashboard එක ගැන අපි පස්සේ කතා කරනවා නේ යසන්ත. අනිවාර්යයෙන්. ඒක අපේ තියෙන ස්පෙෂල්ම ෆීචර් එකක් ඒක. එතකොට ඊට අමතරව දෙවෙනි ලේයර් එක ගත්තොත් එහෙම access control devices වලට අදාළ ඔක්කොම management purpose ටික තියෙනවා. ඒ කියන්නේ person management එක, access control monitoring, time attendance ඒ වගේ details ටික අපිට second layer එකෙන් ගන්න පුළුවන්. තුන්වෙනි layer එකෙන් අපිට general applications විදියට emap, event center, security control panel topologies ඒ වගේ main advantages ටික ගන්න පුළුවන්. දකුණු පැත්තේ වලුත් යසන්ද maintenance and management මේ අපේ features ටික මෙතනින් access කරන්න පුළුවන්. ඒ කියන්නේ device management, event management, storage schedule, account management, system configuration, system logs වගේ දේවල් ටික බලා ගන්න පුළුවන්. එතකොට operation wizard එකක් තසන්ද ගොඩක් වැදගත් වෙන option එකක්. අතන කියනවා නම් access control wizard, time attendance wizard කියලා කියන්නේ ඒගොල්ලන්ට easily step by step කරගන්න පුළුවන් විදිහට තියෙන feature එකක්. අනිවාර්යෙන්. ඒ ගැන පොඩ්ඩක් අපි කිව්වොත් කොහොමද තසන්ද? ඔව් ඒ ශබි ඒ ගැන කිව්වොත් එහෙම අපිට දැන් ගොඩකට තියෙන ගැටලුවක් තමයි දැන් ලංකාවට ගැලපෙන විදිහට attendance කොහොමද අපි හදාගන්නේ? නැත්නම් අපි access control එකක් කරනකොට ගොඩක් වෙලාවට මේ software එකේ steps ගොඩක් තියෙනවා. මොකද device එක add කරාට පස්සේ අපි එතන ඉන්න users ලා create කරන්න ඕනේ. ඊට පස්සේ access level එකක් නැත්නම් access group එකකට එන්න ඕනේ. ඒ වගේ මේක concept එක පොඩ්ඩක් සංකීර්ණයි. ඉතින් ඒක wizard එක හරහා ගියාට පස්සේ එයා step by step පෙන්නනවා ඔයාලට හරි. ඔයා දැන් user add කරාද? ඊළඟට ඔයා access group එකක් හදන්න ඕනේ. ඒක device එක bind කරන්න ඕනේ. ඊළඟට ඔයා data ටික device වලට sync කරන්න ඕනේ. ඒ කියන step by step guide එකක් ඔයාලට බලා ගන්න පුළුවන් wizard එක හරහා. ඒ කියන්නේ අපි සම්පූර්ණ දැනුම තියාගෙන අපිම තනියම කරන්න ඕනේ නැහැ. wizard එක ගියොත් next step එකකින් අපිට පැහැදිලිව output එකක් ගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට අවශ්‍ය දේ
ඊසිලි කරගන්න පුළුවන් ස්ටෙප් බයි පාර්ට් එකක්ම තියෙනවා නේද? අනිවාර්යෙන් ශබි. ඒකට හසන්ත මං හිතන්නේ දැන් මෙච්චර අපි IVMS එකේ ඉන්ටර්ෆේස් එක ගැන IVMS එකේ ඉන්ට්‍රොඩක්ෂන් එකයි දීපු එකේ මම හිතන්නේ කට්ටියටම IVMS එක ගැන අවුට්පුට් හොඳ නොලෙජ් එකක් ගන්න පුළුවන් ඇති කියලා. අපි දැන් එනං ඊළඟ ස්ටෙප් එකට යන් අපි ඇත්තටම කියනවා නම් මේක යූස් කරන්නේ කොහොමද, මේක හැන්ඩල් කරන්නේ කොහොමද, මැනේජ් කරන්නේ කොහොමද, මේකේ තියෙන ඇත්තටම ෆීචර්ස් ටික කොහොමද කියලා අපි ඉන් ඩීටේල් බලමු එනවා. මම ඔයාලට පෙන්වන්නම් කොහොමද මුලින්ම ශබි අපි පෙන්නන දෙමු කොහොමද Hikvision වෙබ්සයිට් එකේ මේක ගන්නවා නම් අපි කරන්න කියලා. ඒත් සාමාන්‍යයෙන් අපි Hikvision එකට ගියොත් එහෙම ඔයාලට ගන්න තියෙන පහසුම ක්‍රමය තමයි මෙතන සර්ච් එකේ ඔයාලට ඕන දෙයක් සර්ච් කරන්න පුළුවන්. මෙතන IVMS කියලා මම සර්ච් එකක් දානවා. එතකොට මෙතන එනවා රිසල්ට් එක IMS 4200 series කියලා. එතකොට මෙතනට ගියාට පස්සේ ඔයාලට පේනවා මේකේ එක එක අපි කතා කරගත්ත versions ටික තියෙනවා. 4200 AC Mac එක MacBook එකක් නම් ඒ වගේ. එතකොට මෙතන යටම තියෙනවා software download කියලා. ඔයාලට පුළුවන් මේ software download කියන තැනට යන්න. එතනට ගියාට පස්සේ ඔයාලට තියෙනවා download කරන්න versions කීපයක්. මෙතනදී ඔයාලට පේනවා දැන් 3.5.0.7 කියන එක තමයි latest version එක දැන් මේ වෙනකොට තියෙන්නේ. ඊට අමතරව AC කියන version එකේ 1.5.0.7 කියන version එක. ඊළඟට Mac එකට ඔයාලා MacBook එක මේක install කරනවා නැත්නම් iMac එක install කරනවා නම් Mac කියන software එක ඔයාලා ගන්න ඕනේ. ඊට අමතරව මෙතන තව දේවල් ටිකක් කියන්න තියෙනවා. අපේ notice ඔයාලා දැන් මේ website එකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නකොට මේ notice ඉතා වැදගත්. මොකද මෙතන තියෙනවා ශබි notice එකක් product discontinuation notice කියලා. අපි පොඩ්ඩක් ඒ පැත්තට ගිහලා බැලුවට පස්සේ මේ notice එක අපිට දීලා තියෙන්නේ ජනවාරි 6 වෙනිදා. මෙතනදී මේක ඉතා වැදගත් change එකක් software එකේ. අපි කියලා තියෙනවා IVMS client එකේ මේ දේවල් ටික discontinue වෙනවා කියලා. ජනවාරි 31 ඉඳන්. ඒ කියන්නේ දැන් මේ වෙනකොට discontinue වෙලා තියෙන්නේ. උදාහරණ පළවෙනි එක තමයි 4200 video surveillance client එක. දැන් video surveillance කියලා වෙනම software එකක් එන්නේ නැහැ. ඔයාලට main use එක පාවිච්චි කරන්න. ඊට පස්සේ ඔයාලා storage server එකක් පාවිච්චි කරන මෙච්චර කාල. ඒ කියන්නේ PC එකේ data store කරන්න IVMS පාවිච්චි කරා නම් ඉස්සරහට ඔයාලට පාවිච්චි කරන්න වෙන්නේ Hick Central එකයි P Store කියන software එක. ඒකම මෙතන තියෙනවා stream media server එක. ඒකත් පාවිච්චි කරනවා නම් ඔයාලට පාවිච්චි කරන්න වෙන්නේ Hick Central කියලා. ඉතින් ඒක පොඩ්ඩක් මතක තියාගන්න. ඊට පස්සේ මෙතනදී තව ඒ සම්බන්ධ වැඩි විස්තර ඔයාලට බලා ගන්න පුළුවන්. ඒකම ඔයාලට මේ page එකට ආවට පස්සේ මේ සම්බන්ධව දැනුවත් කිරීම ඉස්සරහට බලන්න පුළුවන්. ඊළඟට තව වැදගත් එකක් තමයි ශබි මෙතන තියෙනවා release note කියලා එකක්. මේ release note කියන එකත් ඉතාල වැදගත්. මෙතනදී ඔයාලා දැන් දන්න software එකත් එක්ක පාවිච්චි කරනකොට කාලෙන් කාලට software එක update වෙනවා. මේ update දාලා තියෙන්නේ ඇයි කියලා මෙතනින් අපිට බලා ගන්න පුළුවන්. මෙතන යටම තියෙන වැදගත් එකක් මම නිතර බලන එකක් තමයි resolved issues කියලා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් IMS නෙමෙයි ඕනම software එකක් අපි ගත්තොත් එහෙම ශබි අපිට පුළුවන් ඒ කියන්නේ software එක 100%ක්ම හරි නෑ. ඒ කියන්නේ ඒක යම් කිසි bugs ප්‍රමාණයක් තියෙනවා. ඒක අඳුන ගන්න ප්‍රමාණය ඊළඟ release එකේදී අපි නිවැරදි කරලා එවනවා. ඉතින් එතකොට මෙතන ඔයාලට පේනවා එහෙම issue resolve කරලා තියෙන issues මොනවාද කියලා පැහැදිලිව mention කරලා තියෙනවා. ඒකම අලුතෙන් add කරලා තියෙන features මොනවාද software එකට කියලාත් ඔයාලට idea එකක් ගන්න පුළුවන් මේක හරහා. ඒකම ශබි ඔයාලට බලන්න පුළුවන් මෙතන data sheet එක. මේකත් ඉතාල වැදගත් එකක්. data sheet එකේ ඔයාලට පැහැදිලිව කියලා තියෙනවා ගොඩක් වැදගත් දේවල්. උදාහරණයක් විදිහට live view කරන්න පුළුවන් එකපාර කැමරා 64යි. ඒකත් ස්ටෑන්ඩඩ් ස්ක්‍රීන් එක. හැබැයි ඔයාලා වයිඩ් ස්ක්‍රීන් එකක් දැම්මොත් ඒක 48කට අඩු වෙනවා. ඒ වගේ දේවල් තියෙනවා. ඊට පස්සේ මෙතන යට ගිහලා බැලුවොත් එහෙම කොච්චර මේකේ ඩිවයිස් ප්‍රමාණයක් අපිට කනෙක්ට් කරන්න පුළුවන්ද, මොන ඩිවයිස්ද සපෝට් කරන්නේ කියන දේවල් පැහැදිලිව. ඒ කියන්නේ IVMS ගේ limitations ගැන මෙතන පැහැදිලිවම දාලා දෙනවා නේ අසන්ත. අනිවාර්යෙන්. ඒතර මේකෙන් අයිඩියා ගන්න පුළුවන් අපිට IVMS යූස් කරන්න පුළුවන් තැන කොහෙද? ඒක කොච්චර දුරට එනකන් අපිට සපෝට් කරන්න පුළුවන්ද? ඒ වගේම සිස්ටම් එකට තියෙන රික්වයර්මන්ට්ස් ගැනත් මේකෙම ඩීටේල් තියෙනවා නේ අසන්ත. අනිවාර්යෙන්. ඒතර අපි දැන් PC එකක් ගත්තොත් එහෙම මොනවද ගත්තොත් එහෙම මේ PC එකට තියෙන රික්වයර්මන්ට්ස් එක. අනිවාර්යෙන්. ඒ ස්පෙસિෆිකේෂන්ස් ටික. අනිවාර්යෙන්. ඒකම ශබි අපි දැන් ස්පෙක් එක ස්පෙක් ෂීට් එක තමයි බලුවා. එතනදී අපි ගත්ත අදහසක් කොහොමද මේකේ සපෝට් කරන ඩිවයිසස් මොනවාද ඒ වගේ ඒවා. ඒකම මේකේ යූසර් මැනුවල් එකත් ඔයාලට බලන්න පුළුවන්. එතනදී ඔයාලට හැම සෙක්ෂන් එකක් සම්බන්ධව ඉන් ඩීටේල් ශබි අපි දීලා තියෙනවා ගයිඩ් එකක්. ඉතින් යූසර් මැනුවල් එකත් ඔයාලට රිෆර් කරන්න පුළුවන්. ඒක සාමාන්‍යයෙන් ඔයා software එක ඩවුන්ලෝඩ් කරනවා මෙන්න මේ මෙතනින් තමයි ඩවුන්ලෝඩ් කරන්න. සාමාන්‍යයෙන් මෙගාබයිට් 285ක් විතර වෙනවා. ඩවුන්ලෝඩ් කරන්න. ඉතින් අලුතෙන් ගන්න IVMS එක දැන් අපි දැක්කන රිලීස් නෝට් වල ස්ට්‍රීම් මීඩියා සර්වර් එකයි
ස්ටෝරේජ් සර්වර් එකයි නැහැ. ඒ නිසා ඔයාලට ඉන්ස්ටෝල් කරද්දි තෝරන්න එන්නේ මේ මොඩියුල් වලින් අවශ්‍ය මොඩියුල් මොනවාද කියලා. AI dashboard එක ඕනේද කියලා. ඒනොට අපි රෙකමන්ඩ් කරන්නේ ඔයාලා software එක ඉන්ස්ටෝල් කරනකොට තියෙන මොඩියුල්ස් ටික ඔක්කොම දාලා ඉන්ස්ටෝල් කරන්න කියලා ශවි. ඊට පස්සේ අපි ඉක්මනට අපේ ලයින්අප් එකට ගියොත් අද අපි මුලින්ම කතා කරේ ඇප්ලිකේෂන් එක ඕවර්විව් එක ඒක කොච්චර කරන්න පුළුවන්ද සිස්ටම් එක කොහොමද සිස්ටම් රික්වයර්මන්ට් එක මොකක්ද කියන එක. ඊට පස්සේ අපි බලනවා මේ software එක ඩවුන්ලෝඩ් කරන්න කොහොමද කියලා IBMS එකට ගිහිල්ලා අපි දැන් පොඩ්ඩක් බලමු මේකේ මේ දැන් නැවිගේෂන් එක අපි ඉස්සලා PowerPoint slide එකෙත් බැලුවා. මෙතනත් පොඩ්ඩ අයිඩියා එකක් ගමු. දැන් වීඩියෝ ඇප්ලිකේෂන් කියන සෙක්ෂන් එකේ තනිකර ඔයාලට තියෙනවා වීඩියෝ ඇප්ලිකේෂන්. access control කියන සෙක්ෂන් එකේ සම්පූර්ණ access control දේවල් සම්බන්ධ දේවල් තියෙනවා. general application කියන එකේ ඔයාලට සාමාන්‍යයෙන් common settings ටික තියෙනවා. ඊට අමතරව system එකේ සියලුම maintenance සහ management කටයුතු ඔයාලට පේන දකුණු අත පැත්තේ තියෙන maintenance management section එක කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙන අර මං කිව්ව operation wizard දෙකත් මෙතන බලා ගන්න පුළුවන්. ඒකම ශාවි පොඩි දේවල් ටිකක් තව highlight කරන්න ඕනේ. ඔයා මොකක් හරි මේකේ window එකක් open කරාට පස්සේ ඒක අලුත් tab එකක් විදිහට තමයි මෙතන open වෙන්නේ. ඉතින් මම දැන්ට open වෙලා තියෙනවා මගේ සෑහෙන tab ගොඩක්. මම ඔක්කොම ටික පොඩ්ඩක් close කරන්න. right. ඊළඟට මේ පැත්තේ උඩ පැත්ත ගත්තොත් එimhe ශාවි මෙතන තියෙනවා access group to be applied කියලා කහපාට icon එකක්. මේකත් අපි ඉස්සරහට කතා කරමු. ඔයාලගේ access level එකක් මොනවා හරි වෙනස් වෙලා තියෙනවා නම් කවුරු හරි user කෙනෙක් අලුතෙන් add වුණා නම් නැත්නම් machine එකක් change වුණා නම් මෙතන අනිවාර්යයෙන් මේ කහපාට icon එක ඔයාලට පෙන්නනවා. ඒතර ඕන ලාග ඔයාලට data synchronize කරන්න පුළුවන් කෙලින්ම මෙතනට ඇවිල්ලා. ඒ කහපාට icon එක නෑ කියන්නේ data sync එක නෑ කියන්නේ. ඒ කියන්නේ අපි apply කරනවා වගේ කියලා කියන්නේ අසන්ත. අනිවාර්යයෙන්. apply changes වගේ අනිවාර්යයෙන්. ඒතර මෙතන ඔයාලට පෙන්නනවා ඔයාගේ hit connect account එකට log වෙලා තියෙනවා කියලා. එතකොට මේ hit connect account එකේ තියෙන දේවල් devices ඔයාලට මේක හරහා බලා ගන්න හැකියාව ලැබිලා තියෙනවා. ඊළඟට මෙතන පොඩි menu එකක් තියෙනවා. මෙතන තමයි සම්පූර්ණ අපේ සිස්ටම් සම්බන්ධ දේවල් තියෙන්නේ. එතකොට software එකේ සම්බන්ධ configuration file ටික ඒ කියන්නේ system එකට tools කොහොමද handle කරන්න කියලා system එකට mainly තියෙන options එක තියෙන්නේ නේද? අනිවාර්යෙන්. එතකොට ශාපි මෙතන අපි බැලුවොත් එහෙම මෙතන වැදගත් දෙයක් තමයි සිස්ටම් එකේ configuration file එක. මෙතන ගොඩක් වෙලාවට අපි දන්නවා අපි මේ software එකක් ගිහලා install කරන්නේ customer location එක. ඒතර සාමාන්‍යයෙන් වෙනස්කම් වෙන්න තියෙන හැකියාව වැඩි. උදාහරණයක් විදිහට customer ගේ machine එකක් වුණත් අපි දන්නවා සමහරට මේ වැඩ කරන්නේ නැත වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවට ඔයාලා configuration එකක් කරලා ඉවරුණාට පස්සේ මෙතනින් ඒක export කරගන්න තියාගන්න එක ඉතාල වැදගත්. මොකද ඒක export කරලා තියාගත්තට පස්සේ ඔයාලට පුළුවන් automatically ආපහු IBMS දැම්මට පස්සේ ඒ configuration file එක import කරන්න. මෙතන configuration file එක import කරාම ඔයාලට ලැබෙන්නේ ඔයා add කරලා තියෙන devices ටික, ඒ වගේ passwords, ඔයා configure කරලා තියෙන remote playback patterns, ඊළඟ live view patterns, ඒ ටික ඔක්කොම ටික ආපහු නැවත restore වෙනවා. හැබැයි මෙතනදී මතක තියාගන්න ඕනේ configuration විතරයි ශබී මෙතනදී restore වෙන්නේ. හැබැයි මෙතනදී user data වත් user ගේ fingerprint තියෙනවා නම් fingerprint, face data ඒවා මුකුත් සහ data පැත්තට තියෙන කියන records, access records ඒවා මුකුත් නම් වෙන්නේ නැහැ. ඒකට තමයි මේ auto backup කියන option එක අපිට ශබි දීලා තියෙන්නේ. මෙතනදිත් අපිට පුළුවන් මේක හරහා backup එකක් ගන්න. මෙතනදී backup එක අපි advise කරන ගොඩක් වෙලාවට network path එක තියන්න පුළුවන් නම් වඩා හොඳයි. ඒ computer නැතුව මොකද එතකොට ඒ computer එක down වුණත් ඔයාලට වෙන computer එකකට install කරලා backup එක restore කරලා සියලු දේවල් තිබ්බ තත්ත්වයට ආපහු ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මේ backup time එක ගැනත් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. මේ computer ගොඩක් වෙලාවට අපි දන්නවා පැය 24ම දුවන computers වලට නෙවෙයි IBMS දාන්නේ. ගොඩක් වෙලාවට operation එක සමහරට off කරන්න වෙන්න පුළුවන්. ඉතින් ඔයාලට sure වෙලාවක් මෙතන configure කරන්න backup එක යන්න. ඊළඟට මෙතනින් backup file ඔයාලට බලන්න පුළුවන් මොනවාද දැන්ට backup වෙලා තියෙන දේවල් කියලා. සහ එතනින් restore කරන්නත් පුළුවන් ඕන backup එකක්. ඕක තමයි අපේ backup option එක. ඊළඟට කෙටියෙන් ගත්තොත් එහෙම user manual එක ඔයාලට මෙතනත් බලා ගන්න පුළුවන්. සම්පූර්ණ user manual එකම. ඊළඟට help එකේ තියෙන about කියන තැනින් ඔයාලට බලන්න පුළුවන් මේ software එකේ version එක මොකක්ද කියලා. මගේ පොඩ්ඩක් outdated version එකක් තියෙන්නේ. දැන් යන්නේ 7 කියන version එක 3.5.0.7 කියන version එක තමයි latest version එක යන්නේ. ඊළඟට ශබි මෙතන තව ඉතා වැදගත් දෙයක් තියෙනවා. අපි දන්නවා අපි CCTV project කරනකොට customer ගොඩක් වෙලාවට ඉල්ලනවා monitor දෙක තුන. ඒ කියන්නේ මට එක PC එකක් දාලා monitor දෙක තුනක් connect කරන්න ඕනේ කියලා. මෙතනදී ඔයාලට පුළුවන් ඔයාලගේ auxiliary screen එක preview කරගන්න. ඒක preview කරාට පස්සේ ඔයාගේ දැන් මගේ monitor දෙකක් මේක ගහලා තියෙනවා. මම මෙතනින් ආයෙ ඇදලා පෙන්නන්න. මෙන්න මේ වගේ auxiliary screen එක ඔයාට open කරලා ඊළඟ monitor එකට මේක drag and drop කරන්න පුළුවන්. ඒ කියන්නේ view එක අපි දන්නවනේ Windows වල පුළුවන්
ඩිස්ප්ලේ සෙටින්ග්ස් වල view එක extend කරන්න. ඒ view එක extend කරාට පස්සේ වාට පුළුවන් extended view එකකට මේක දාගන්න. එතකොට ශාබි අපි කියමුද monitors කීයක් මෙහෙම support කරනවද කියලා එක IMS එකකට. දැන් ඔයාලට පේනවා මේක මේ අපි extend කරලා තියෙන්නේ. මගේ display settings වල තියෙන monitor දෙකක් තියෙනවා. එතකොට මට monitor දෙකෙන් එකක main IMS එක run කරලා මෙන්න මේ කියන auxiliary එක ඇදලා දාගන්න පුළුවන් දෙවෙනි එකට. මේ වගේ ශාබි අපිට auxiliary screen කීයක් පුළුවන්ද? අපිට 4ක් වෙනකම් පුළුවන් නේ අසන්ත. ඔව් මම දැන් මෙතන ටක් ගාලා ඔයාලට හතරම ඕපන් කරලා පෙන්නන්න ඕන දෙවෙනි එක. අපිට කටේ දාලාම පෙන්නමු නේද අපි? ඔන්න හතරවෙනි එක. සම්පූර්ණ හතරක් පුළුවන්. පස්වෙනි එක යන්න බෑ. ඒ කියන්නේ සම්පූර්ණ ස්ක්‍රීන් හතරක් වෙනකම් පුළුවන්. එතකොට මේ එක ස්ක්‍රීන් එකක් ඒ කියන්නේ ඔයාලා ගාව තියෙනවා නම් ඔයා හදන ඩිසයින් කරන සිස්ටම් එකේ මොනිටර් හතරක් දාන්න ඕන නම් ඔයාලට පුළුවන් ඩිකෝඩර් එකක් වගේ එකක් පාවිච්චි නොකර high end PC එකක් දාලා VGA හරි HDMI හරි output හතරක් තියෙන කාඩ් එකක් දාලා graphic card එකක් දාලා මේ විදිහට මේක කරගන්න. හැබැයි මේ වගේ අවස්ථාවකදී අපි recommend කරන spec එකේදී RAM එක අඩුම ගානේ 16GB වත් වලින් වලට තියෙන්න ඕනේ. ඉතින් මේ auxiliary view එක වාට on කරගෙන ඕනලාක පාවිච්චි කරන්න හැකියාව තියෙනවා ශාපි. එතකොට තව පොඩි දෙයක් අපි පෙන්නමු මේක ශාපි අපි තව තියෙන වැදගත් ප්‍රශ්නයක් තමයි එකපාර මේකේ අපි කිව්වා අර wide screen එකක් නම් 48යි නැත්තම් normal screen එකක් නම් 64ක්ම පුළුවන් කියලා කියන්නේ standard window division එක. මෙතනදී ඔයාලට අවශ්‍ය විදිහට ඒක හදාගන්න පුළුවන් මෙතන මේ auxiliary එකේ යට තියෙන මෙන්න මේ window division කියන බටන් එකෙන්. මෙතනදී පේනවා ඔයාලට මේ මං ගාව තියෙන wide screen monitor එකක් නිසා 48 වෙනකම් පුළුවන්. නැත්නම් ඔයාලට මේ screen එකේම 64 වෙනකම් පුළුවන්. එතනදී පොඩ්ඩක් stretch වෙලා තමයි image එක පේන්නේ. හැබැයි ගැටලුවක් නැහැ. ඒක උඩරිම එක screen එකකට ශාපි 64ක් අපිට බලන්න පුළුවන්. ඒතර අපි screen 4ක් connect කරන නිසා එකපාර live view එකේ අපිට කැමරා 256ක් වෙනකම් මේක වැඩි කරගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි හොඳට මතක තියාගන්න ඕනේ playback එකේදී අපි support කරන්නේ උඩරිම කැමරා 64ක් වෙනකම් විතරයි එකපාර playback කරද්දී. ඉතින් ඔය ටික ගැනත් පොඩි අයිඩියා එකක් තියෙනවා. අපි ඉතින් මේ කතා කරේ ඔය auxiliary screen preview කියන එක ගැන. ඊළඟට ඔයාලට මෙතන පෙන්නනවා ඔයාගේ login වෙලා ඉන්න admin කියන user එකෙන් ඊට අමතරව user ගේ type එක login වෙච්ච time එක ඊළඟට ඔයාලට lock කරලා යන්න පුළුවන් ඔයා station එකෙන් එළියට යනවා නම් ඔය කියන දේවල්. ඊට පස්සේ ශාබි අපි බැලුවත් අපේ lineup එකේ අපි බැලුවා දැන් කොහොමද download කරන්නේ සහ software එකේ කොහොමද basic overview එක කියලා. right ශාබි අපි බැලුවේ දැන් software overview එක navigation එක. අපි ඊළඟට බලමු device management කියන එක පැත්තට ගිහිල්ලා පොඩ්ඩක්. දැන් අපි මේ software එකේ device management ගත්තාට පස්සේ ඔයාලට වෙනවා මෙතන මේ device management කියන තැන තමයි තියෙන්නේ. එතකොට මං ගාව දැනට device දෙකක් මෙතන add කරලා තියෙනවා. මම මේ දෙක මෙතනින් delete කරනවා. right. ශාබි මෙතන device management පැත්තට ආවට පස්සේ මුලින්ම ඔයා ඉන්නේ device management section එකේ වම් පැත්තේ ඔයාලට පේනවා දෙකක් තියෙනවා. device group කියලා. මම මෙතන තියෙන group ටිකත් මගේ delete කරනවා. ඔයාලට පැහැදිලි idea ගන්න මේ group එක මම delete කරන්නේ නැහැ. මේක මගේ hit connect group එක. විතර මොකක් හරි hit connect එකේ තියෙන devices ටික තමයි මම මෙතන බලා ගන්න පුළුවන්. විතර hit connect app එකට add වෙලා තියෙන device ටික මෙතනට එන නිසා මම මේක delete කරන්නේ නැහැ. විතර මෙතන device කියන එකට ඔයාලට ගියාට පස්සේ ඔයාලට පේනවා මෙතන උඩ තියෙනවා අපිට tool bar එකක්. මේ tool bar එකේ පළවෙනියටම තියෙනවා add කරන option එක. මෙතනදී adding කරන්න ගියාම ඔයාලට පේනවා ගොඩක් ක්‍රම වලට මේක add කරන්න පුළුවන්. IP domain. ඒ කියන්නේ ඔයාලා පාවිච්චි කරනවා නම් Dyn DNS වගේ service එකක්, Dynamic DNS වගේ service එකක්. ඒක පාවිච්චි කරනවා නම් domain එක කෙලින්ම type කරලා ඔයාලට IP එක වෙන domain එක type කරලා කරන්නත් පුළුවන්. නැත්නම් ඔයා දැනටම IP එක දන්නවා නම් ඔයාගේ local network එකේ තියෙන එකක් නම් ඔයාලට add කරන්න ඕනේ. ඔයාලට පුළුවන් IP domain කියන එක පාවිච්චි කරන්න. එතනදී ඔයාලට device එකට නමක් දෙන්න ඕනේ. අඳුන ගන්න පුළුවන් නමක්. ඊට පස්සේ IP address එක හරි නැත්නම් domain address එක හරි. ඊට පස්සේ මෙතන transmission encryption කියන එක ඔයාලට on කරන්න පුළුවන්. කවුරු හරි කෙනෙක් data transmit කරනකොට ඔයාලට ඒ data ටිකත් encrypt කරන්න අවශ්‍යතාවය තියෙනවා. ඊට පස්සේ ඔයාලා device එකේ user name එක password එක time එක sync කරන්න ඕන නම් ඒක මෙතනදී මේ import to group කියන එක ඉතාල වැදගත්. මම group කියන තැනට කෙටි වෙලාවකින් එනවා. හැබැයි මම මෙතනදී ඔයාලට කියන්න මේක ටික් එක අයින් කරන්න එපා. මෙහෙම තියෙන එක තියන්න කියලා. ඒක මම ඇයි කියලා තව චුට්ටි වෙලාවකින් ඔයාලට කියන්න. ඊට පස්සේ මෙතන පේනවා IP domain වලට අමතරව IP segment කියන එකෙන් ඔයාලට පුළුවන් add කරන්න. කියන්නේ ඔයා දන්නවනම් ඔයා ගිහලා site එක කැමරා 100ක් දාලා තියෙනවනම් ඔයා දන්නවනම් කැමරා වල IP address එක දෙකේ ඉඳන් 101 වෙනකන් නම් තියෙනවා. ඔයාලට පුළුවන් කෙලින්ම එකපාර add කරන්න. හැබැයි හැම device එකකම එකම password එක මේ අවස්ථාවේ තියෙන්න ඕනේ. ඉතින් ඒ වගේ
වෙලාවකට කරන්න පුළුවන්. නැත්නම් NVR 5ක් තියෙනවා නම් ඔයාලට NVR 5ම එක රේන්ජ් එකේ නම් තියෙන්නේ. ඒ වගේ වෙලාවට මේක එකපාර ඇඩ් කරන්න පුළුවන්. cloud P2P කියන්නේ ඇත්තටම ඔයාලට පුළුවන් අපේ device වල තියෙනවා cloud P2P කියලා option එකක්. Hikvision device වල. ඒක on කරගත්තොත් එහෙම ඒ cloud P2P හරහා නැත්නම් අපි කෙටියෙන් කියනවා cloud P2P කියන්නේ Hikconnect කියන දෙකම එකක්. ඒතර cloud P2P එක හරහා ඔයාලට directly add කරන්න පුළුවන්. device එකේ serial number එක ගහලා ඔයා දන්නවා Hikconnect enable කරනකොට ඔයාගෙන් අහන verification code එකක්. platform access කියලා ඔයාලා ගොඩක් කටි දන්නවා ඇති. එතනදී අහන verification code එක මෙතනට enter කරලා ඔයාලට බලන්න directly ඒ device එක IMS වලට add කරන්න. cloud P2P option එකේ. ඊට පස්සේ ISAP high DDNS දැන් ගොඩක් වෙලාට පාවිච්චි වෙන්නේ නැහැ. ISAP කියන්නේ අපේ වෙනම access control වලට යන protocol එකක්. ISAP වලින් පුළුවන් අපේ තියෙන access control device මේකට add කරන්න. හැබැයි සියලුම functions ඔයාලට හම්බෙන්නේ නැහැ. access control device එකේ යම්කිසි limited ප්‍රමාණයක් තමයි හම්බෙන්නේ. ඒ නිසා අපි ඉල්ලන්නේ ඔයාලට access control device එකක් උනත් equation add කරනවා නම් IP domain එකෙන්ම add කරන්න කියලා. ඊළඟ batch import කියන එකත් ඔයාලට පුළුවන්. එකපාර Excel එකකට මේක enter කරලා ගොඩක් වෙලාවට කටියට තියෙන ගැටලුවක් තමයි මගේ සිස්ටම් එකේ ගොඩක් device තියෙනවා මට මේ එක ළඟ IPත් නැහැ. එතකොට මේ කොහොමද මම මේ ලේසියෙන් මේක manage කරන්න පුළුවන් විදිහට import කරන්න කියලා. එතකොට ඔයාලට හැකියාව තියෙනවා මේක template එක export කරගන්න ඉස්සෙල්ලාම. ඔයාලට template එක export කරාම මෙන්න මේ වගේ screen එකක් තමයි ඔයාලට පේන්නේ. පොඩ්ඩක් ඉන්න මම ඔයාලට පෙන්නන්නම්. මෙතනදි පෙන්නනවා ඔයාලට මේ කියන ටික manually type කරලා Excel එක maintain කරන්න පුළුවන්. මේ Excel එක එක site එකකට එක Excel එක maintain කරගත්තා නම් ඔයාලට පුළුවන් ඒ ඉස්සර ටික සම්පූර්ණ user name password ඊතන device එකකට user name password වෙනස් කියලා. ඒ ටික ඔක්කොම මෙතන mention කරලා ඔයාලට පුළුවන් එකපාර ඒ ටික එකපාර මෙතනදී batch import එකේදී import කරන්න. ඒතර ওই විදිහට තමයි අපි සාමාන්‍යයෙන් device එකක් add කරන්නේ. ඊළඟට මෙතන තියෙනවා online device කියලා එකක්. එතන තියෙනවා automatically ඔයාලා දන්නවා SADP එක පාවිච්චි කරනවා නම් SADP එකේ තියෙන function එක තමයි මෙතන පෙන්වන්නේ online තියෙන device ටික පෙන්නනවා. මෙතනදී ඔයාලා device activate කරන එක සහ ඒ සියලු දේවල් කරන්න පුළුවන්. දැන් මෙතන මගේ තියෙනවා අද දවසේ ඔයාලට අපි පෙන්වන්න ලෑස්ති කරලා තියෙන එක එක විදිහේ device. මෙතන තියෙනවා දැන් උදාහරණයක් විදිහට PWA32 කිව්වොත් එimhe alarm panel එකක්. ඔයාලා දන්නවා 9632 NI i8 කියන්නේ NVR එකක්. K2210 කියන්නේ elevator control එකක්. මේවා ඇවිල්ලා K1 කියන්නේ ඇත්තටම මේවා fingerprint readers. ඊට පස්සේ මේ පැත්තට ගියාට පස්සේ එක එක කැමරා වර්ග තියෙනවා අපේ. ඒතර අපි මේවා අපි අද IMS එකට ඇඩ් කරලා බලමු. මෙතන තියෙනවා ඩිකෝඩර් එකක් තියෙනවා, ඊළඟට තර්මල් කැමරා වගේක් තියෙනවා. මේ ටිකක් බලමු try කරන්න අද පුළුවන් තරම් කාලය manage කරගෙන අපි බලන්න ඔයාලට මේ device වල configuration වලට අද පෙන්නන්න. එකම මම ඉස්සලාම පොඩි කැමරාවක් ඇඩ් කරලා වැඩේ පටන් ගන්නම්. මම මෙතන ගිහිල්ලා මගේ IP range එක තියෙන්නේ 10. මම ඒ නිසා මෙතනින් මේ filter කියන එක ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් ඕන දෙයකට. ඒකට ඔයාලට model එකක් filter කරන්න උනත් මෙතන පාවිච්චි කරන්න පුළුවන්. මේ model එක ගෙවුවොත් එමු උදාහරණයක් විදිහට මට ඕනේ K2210 එක හොයාගන්න කියලා මට ටක් ගාලා මෙතන search කරන්න හැකියාව තියෙනවා. ඊට අමතරව ඒක විතරක් නෙවෙයි මට ඔයාලට IP range එකක් නම් filter කරගන්න ඕනේ. දැන් මෙතන තියෙනවා IP range කීපයක්. මට IP range IP range එක device ටික විතරක් නම් filter කරන්න ඕනේ. මට එහෙම filter කරන්නත් පුළුවන්. මේ filter එක බොහොම පහසුවෙන් ඔයාලට වැඩක් කරන වෙලාවට පාවිච්චි කරන්න. ඉතින් මම ඉස්සෙල්ලාම කෙටියෙන් පෙන්නන්නම් දැන් මෙහෙම IP එකක් ඇඩ් කර කැමරාවක් ඇඩ් කරගන්න හැටි. මෙතන කැමරා එකක් ඇඩ් කරගත්තා. කැමරා එක නම් මම හිතන්නේ හොඳ කැමරාවක් ඇඩ් වෙලා තියෙනවා. IDS කැමරාවක් ඇඩ් වෙලා තියෙනවා ඉස්සෙල්ලාම. IDS කියන එක මම හිතන්නේ ඔයාලා දන්නවා ඇති අපේ කැමරා CCTV සම්බන්ධ ට්‍රේනින් එකට ඔයාලා ආව නම් IDS කියන්නේ අතන ඉන්ටෙලිජන්ට් කැමරා නේ ශවි. analytical features use කරන cameras. ඔව්. right. ඒකම අපේ chat එකේ ශවි ප්‍රශ්නයක් තියෙනවා. if we add NVR still need to add other IP cameras separate. එහෙම අවශ්‍යතාවයක් නැහැ. NVR එක add කරගත්තොත් IMS එකට අනිත් කැමරා ටික ඔයාලට NVR එක හරහා බලන්න හැකියාව ලැබිලා තියෙනවා. directly බලන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපි කතා කරේ දැන් මෙතන online device ටික ඔයාලට බලන්න පුළුවන්. activate වෙලා නැති device activate කරගන්න පුළුවන්. මේක හරහාම SADP එක කරන function එක තමයි මේකටම දීලා තියෙනවා. ඊට පස්සේ device අනවශ්‍ය device මෙතෙන් delete කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මේ device එකේ තියෙන QR code එකක් තියෙනවා නම් ඒක ඔයාලට ගන්න පුළුවන්. මේ QR code එක ඒ කියන්නේ device එකේ QR code එක ඔයාලට software එකෙන් බලන්න හැකියාව තියෙනවා.
මේ ගොඩක් වෙලාට අර හිකරෙක්ට් එකට ඇඩ් කරනවා නම් එහෙම නැත්නම් පාස්වර්ඩ් රීසෙට් එකකදී වගේ මේ කෝඩ් එක පාවිච්චි කරන්න හැකියාව තියෙනවා. ඊළඟට මෙතන තියෙනවා තව බටන් එකක් අප්ග්‍රේඩ් මම හිතන්නේ ෆර්ම්වෙයාර් අප්ග්‍රේඩ් එකක්. ඒක අපි ඉස්සරහට වෙනම පෙන්නන්න කරන විදිය. ඊළඟට ඔයාලට මේක රිෆ්‍රෙෂ් කරලා බලන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේක තප්පර 60 කට රිෆ්‍රෙෂ් වෙන්න තියෙන්නේ. ඊළඟට ඔයාගේ ඩිවයිස් ලිස්ට් එක ඔයාලට මෙතනින් එක්ස්පෝර්ට් කරන්නත් හැකියාව තියෙනවා. එක්ස්පෝර්ට් උඩ ක්ලික් කරාට පස්සේ ඔයාලට මෙතනින් සිලෙක්ට් කරන්න පුළුවන් මොන මොන ඩිවයිස්ද ඔයා එක්ස්පෝර්ට් කරන්න කියලා. එතනින් ඔයාලට එක්ස්පෝර්ට් කරන්න මෙතනින් එක්ස්පෝර්ට් එක ගන්න හැකියාව තියෙනවා. ඊළඟට තව වැදගත් දෙයක් තමයි group කියන එක. group කියන එක අපි ගත්තොත් එහෙම අපේ මෙතන group කියන concept එක පැහැදිලිව අපි ඔයාලට කියන්න ඕනේ. group එකක් කියලා කියන්නේ අපේ ඔයා device එකක් අපේ equation device එකක් add කරලා පස්සේ ඒකේ තියෙන resources ටික. දැන් අපි ගන්නවා කැමරාවක් add කරොත් කැමරාවේ තියෙනවා කැමරාවක් තියෙන්න පුළුවන්, mic එකක් තියෙන්න පුළුවන්, එලාම් output එකක් ගන්න interface එකක් තියෙන්න පුළුවන්, එලාම් input එකක් ගන්න interface එකක් තියෙන්න පුළුවන්. ඒ වගේ දේවල්. ඊට අමතරව ගත්තොත් access control device එකක් add කරොත් access control device එකේ තියෙන්න පුළුවන් fingerprint reader එකට අදාළ door lock එක තියෙන්න පුළුවන්. ඒකෙත් එලාම් input output තියෙන්න පුළුවන්. ඉතින් ඔයාට බලන්න පුළුවන් මෙතන සම්පූර්ණ device එකේ තියෙන resources මොනවද කියලා. දැන් මෙතන තියෙනවා කැමරා දෙකක්. මේක AI කැමරාවක් නිසා පළවෙනි කැමරාව තියෙනවා ටෙස්ට් කැමරා කියලා තමයි අපි ප්‍රොඩක්ට් එක ඇඩ් කරේ. කැමරා 1 එක තියෙනවා. ඊට පස්සේ A1 කියලා සමාවෙන්න මේ A1 කියන්නේ එලාම් output එක. එලාම් ඉන්පුට් එක සහ එලාම් අවුට්පුට් එක තියෙනවා. ඒතර කැමරාවයි එලාම් ඉන්පුට් එකයි එලාම් අවුට්පුට් එකයි තමයි තියෙන්නේ. ගෲප් එකක් අතර අපි කිව්වා මේක තියෙන්නේ තනිකරම කැමරාවේ තියෙන රිසෝසස් ටික අපිට බලා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා මෙතනදී. තව විශේෂ දෙයක් තියෙනවා. අපිට පුළුවන් මේකේ ඩීටේල් settings page එකට යන්න. මෙතනින් යන්නත් පුළුවන්. එහෙම නැත්නම් device කියන තැන මෙතන setting කියන එකට ගිහිල්ලා යන්න පුළුවන්. ඒ අදාළ රිසෝස් එක සම්බන්ධ චේන්ජස් ඔයාලට software එක පැත්තෙන් කියන්නේ ඒ device එකේ interface එකෙන් configure කරන්න අවශ්‍යතාවය තියෙනවා නම් එතනින් පුළුවන් settings වලට යන්න. ඊට පස්සේ ඔයාලට මේ resources rename කරන්න පුළුවන් ඔයාලට තේරෙන විදියට. දැන් උදාහරණයක් විදියට මෙතන මට දෙන්න පුළුවන් වෙන කැමති නමක් දෙන්න පුළුවන් මේකට මේක නැතුව. ඒ වගේ ඔයාලට අවශ්‍යතාවය වෙනවා මේ camera names අර මේවා ටික මෙතනින් rename කරගන්න හැකියාව තියෙනවා. ඒක software එකේ ඒ name එකට තමයි පෙන්නන්නේ. ඔයාට වැරදිලා හරි ඔයාගේ හොයන device එක මෙතන add වෙලා නැත්තම් ඔයාට පුළුවන් මෙතන මේ create group by device කියලා ගිහිල්ලා device එක select කරලා ඒකට group එකක් create කරන්න. ඒතර දැන්ටම create වෙලා තියෙන නිසා ආපහු create වෙන්නේ නැහැ. ඊට අමතරව ඔයාට පුළුවන් මෙතනදී එකපාර resources import කරන්න හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම මේ කැමරාවේ මේ channel එකක් තියෙනවා. අපි ඉම්පෝර්ට් කරන්න යනවා එන්කෝඩින් channel එකක්. ඒ වගේ අපිට පුළුවන් මේ group ටික ඔක්කොම අයින් කරලා ඔයාට ලේසි විදිහට හදා ගන්න. උදාහරණයක් විදිහට ඔයාට තියෙනවා කියමුකෝ ඔයාගේ ස්ට්‍රක්චර් එකේ මේන් ඔෆිස් රූම් එක තියෙනවා. ඊට පස්සේ ලන්ච් ඒරියා එක තියෙනවා. ඊට පස්සේ තව තිබොත් ඕපන් ඒරියා එකක් තියෙනවා. ඔයගේ කියලා ඔයාට එහෙම group තුනක් හදා ගන්න පුළුවන් මෙතනදී. group ඕනතරම් හදලා ඔයාට ඒ අදාළ group වලට අදාළ කැමරා ඇඩ් කරගන්න පුළුවන් වෙනම. ඒතර මේ group create කරන්න නැතුව. ඒතර මම කිව්වා කලින් device එකක් ඇඩ් කරනකොට අපි group එකේ කියන එක ටික් එක දාන්න කියලා. එතකොට automatically යාට group එක create වෙනවා. හැබැයි ඔයාලට ඕන නම් වෙනම group configuration එකත් ඔයාට වෙනම පහසු විදිහට හදා ගන්න ඔයාට පුළුවන් මෙතනින් ඒක ටික එක අයින් කරලා මෙතනට ඇවිල්ලා හදාගෙන මෙතනින් මෙහෙම import කරන්න resources ටික ඔයාට. එතකොට එතනදී කියනවා ඒක තමයි ශපි දැන් කැමරාව ගත්තට පස්සේ අපි දන්නවා දැන් එලාම output එකක් එහෙම තියෙනවනේ කැමරාවල සමහර කැමරාවල. එතකොට අපි දන්නවා සමහර මේක දැන් ප්‍රධාන වශයෙන් මේ ළඟදී යූස් වෙච්ච දෙයක් අපි කිව්වොත් අපි තර්මල් කැමරාවල දන්නවා අපි දන්නවා කොවිඩ් වලට උණ බැලුවා. එතකොට ඒකෙදී අපි දන්නවා අපි කස්ටමර්ට ගොඩක් වෙලාට ඉල්ලනවා තර්මල් කැමරාවේදී උණ වැඩි නම් මට ටක් ගාලා සයිරන් එකක් වදින්න ඕනේ. ඒ වගේ වෙලාවට අපි කරන්නේ කැමරාවේ එලාම් අවුට්පුට් එකට අපි සයිරන් එක කනෙක්ට් කරලා එලාම් අවුට්පුට් එක ට්‍රිගර් කරනවා ඇබ්නෝමල් ටෙම්පරේචර් එකක් එන වෙලාවට. ඉතින් ඔයාට කැමරාවේ ලයිව් විව් එක ගෲප් එකක තියාගෙන ඒ කියන්නේ කැමරාව එක ගෲප් එකක තියාගෙන එලාම් අවුට්පුට් එක තව ගෲප් එකක තියා ගන්න ඕන උනත් ඔයාට පුළුවන් මේ වෙන වෙනම රිසෝසස් ඉම්පෝර්ට් කරන්න.
ඒ බෙනිෆිට් එක දීලා තියෙනවා. දැන් මේක තව වැදගත් වෙන්නේ අපි ගත්තොත් එහෙම අපේ access control device වගේ ගත්තොත් එහෙම අලුතෙන් එන face recognition device වල වගේ තියෙන කැමරාවකුත් built in තියෙනවානේ. ඔව් ඒ කැමරාවේ පුළුවන් අපිට කැමරාව CCTV කැමරාවක් වගේ රෙකෝඩින් කරන්නත් කෝඩින් පුළුවන්. කරන්න යූස් කරන්න පුළුවන්. පුළුවන්. live view කරන්නත් පුළුවන්. ඉතින් ඒ වගේ වෙලාවට ඔයාලට door එක පුළුවන් වෙනම access group එකක් හදලා ඒකට මෙතන access වලට group එකක් හදලා import කරන්න. එහෙම නැත්නම් ගොඩක් වෙලාවට ගොඩක් කට්ටිය කරන ඔප්ෂන් එක තමයි යාලා device එක add කරනකොටම group එක create වෙන්න දෙනවා. හැබැයි තව දෙයක් කියන්න ඕනේ මෙතනදී සමහර වෙලාවට device එක add කරනකොට ඔයා ගහන password එක වැරදි නම් device එක correct වෙලා නැත්නම් එයා group එක create කරන්නේ නැහැ. මොකද එයාට group එක create කරන්න එයා දන්නේ නැහැ device එකේ තියෙන resources මොනවද කියලා. ඒක දැනගන්න device එකට log වෙන්න එපා. ඒතර ඔයා device එක create කරන වෙලාවේදී නැත්නම් මේක offline නම් ඔයා add කරන්නේ device එක. එතකොට ගැටලුවක් තියෙනවා. group එක create කරන්නේ නැහැ. වෙන්නේ නැහැ. එතකොට ඔයා software එක ඉස්සරහට ගිහලා manage කරන්න හදනකොට ඔයාට අවශ්‍ය resources නැහැ. live view කරන්න කැමරාව පෙන්වන්නේ නැහැ. සමහර වෙලාවට access control වලට door එක පෙන්වන්නේ නැහැ. ඒ වගේ වෙලාවට මතක් කරලා ඇවිල්ලා මෙතන check කරන්න ඔයාගේ device එකට group එකක් හැදිලාද කියලා. හැදිලා නැත්නම් ඔයාට පුළුවන් මෙතනින් add කරලා device එක නැත්නම් මෙතන create group by device කියන option එක ගිහලා device එක create කරලා group එක ආපහු create කරගන්න. එතකොට ওই ටික තමයි අපේ සාමාන්‍යයෙන් device management පැත්තේ තියෙන්නේ. මෙතන තව දෙයක් කියන්න ඕනේ මෙන්න මේ device හැම device එකක් ඉස්සරහම ඔයාලට තියෙනවා මේ device එකේ name එක ඕන වෙලාවක මාරු කරන්න පුළුවන්. මේ resource name එක නෙවෙයි device name එක. අපි කතා කරා resource තියෙනවා device තියෙනවා. device එකක් ඇතුලේ තමයි resources තියෙන්නේ. එතන මේ device එකේ name එක ඔයාලට මාරු කරන්න පුළුවන්. ඊට අමතරව device එකේ configuration page එකට ඔයාලට මෙතනින් enter වෙන්න පුළුවන්. එතන මෙතන ගත්තාට පස්සේ ගොඩක් configuration data මෙතන ඔයාලට බලන්න හැකියාව තියෙනවා. ඒ කියන්නේ අසන්ත ඔය device එකේ configuration page එක මෙතනින්ම අපිට ගන්න පුළුවන්. අනිවාර්යෙන් අනිවාර්යෙන්. ඒතර full configuration ඒ කියන්නේ web configuration එකෙන් කරන්න පුළුවන් data ටික අපිට මෙතනින් කරන්න පුළුවන්. මෙතනින් කරන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් වෙලාව හදන එක, firmware update කරන එක, ඊට පස්සේ ගත්තොත් එහෙම network device එකේ network එක හදන හැටි, ඊට පස්සේ ගත්තොත් එහෙම ඔයාලට වෙන මේ පැත්තෙන් එන ඒ කියන්නේ කැමරාවක් නම් මේකේ කැමරා quality එක, ඊට පස්සේ event setup එක කැමරාවට අදාළ ඒ ටික ඔක්කොම ඔයාලට පුළුවන් මෙතනදී configure කරන්න හැකියාව තියෙනවා මේක හරහාම. ඊළඟට අපි තව දෙයක් මෙතන පෙන්නන්න ඕනේ. මෙතන තියෙනවා අපේ තව ඔප්ෂන් එකක් device status කියලා. ඔව්. මේ device status කියන ඔප්ෂන් එකත් අපි ක්ලික් කරාට පස්සේ මෙන්න මේ වින්ඩෝ එක තමයි ඕපන් වෙන්නේ. මෙතනදී ඔයාලට බලන්න පුළුවන් සිග්නල් කොහොමද, hardware පැත්තේ මොන හරි failures තියෙනවද, එකපාර connect කී දෙනෙක් connect වෙලා ඉන්නවද. දැන් මේ device එක දැන් අපි කිව්වා multiple IMS software වලින් පාවිච්චි කරනවා නම් ඔව්. කී දෙනෙක් මේක හරහා access කරනවද මේ වෙනකොට. ඒ වගේම ANR function එක තියෙනවා. ඒ කියන්නේ device එකට ඔයාලා SD card එකක් දාලා device එකේ SD card එකේ record වෙනවා. network එක disconnect වුණාට පස්සේ ඒ SD card එකේ record වෙලා තියෙන ටික ආපහු connect වුණාම NVR එකට sync වෙන function එක තමයි අතර අපි ANR කියන්නේ. automatically sync වෙනවා ඒක. ඔව් automatic network replacement කියන එක. ඔයාලට මෙතනින් check කරගන්න පුළුවන් ඒක කොහොමද configure වෙලා තියෙන්නේ කියලා. ඊට අමතරව මෙතන ඔයාලට ක්ලික් කරලා බලන්න පුළුවන් මේ device එකේ දැන්ට usersලා online කී දෙනෙක් ඉන්නවද කියලා. උදාහරණයක් විදිහට දැන් online වෙලා ඉන්නේ IVMS එකෙන් ඉන්න admin user තමයි log වෙලා ඉන්නේ IVMS එකට add වෙලා තියෙන නිසා ඊළඟට මෙතනින් ඔයාලට refresh කරලා බලන්න පුළුවන්. ඒතර මේ තමයි සම්පූර්ණ device management එක. ඔයාලට එතකොට මෙතනදී device වල add කරන්න පහසුම ක්‍රමය තමයි මේ batch import කියන එක. ගොඩක් ලොකු project එකක් නම් ඔයාලට template එකකට enter කරගෙන ඔක්කොම ටික එකපාර import කරලා දාන්න පුළුවන්. one by one add කරන්න ඕනේ නැහැ. ඊට පස්සේ තව වැදගත් දෙයක් තමයි මේ group එක හැදිලාද කියලා අනිවාර්යෙන් බලන්න. group වල resource එක අනිවාර්යෙන් තියෙන්න ඕන. ඔයාලට මෙතනින් එහාට මේක configuration කරන්න. මම හිතනවා ශාපි මේ වෙනකන් කට්ටියට අපි කතා කරපු දේවල් පැහැදිලි ඇති කියලා නේද? මම දන්නේ පැහැදිලි ඇති අනිවාර්යෙන්ම. කට්ටියට මොකක් හරි ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන් අපිව මේ chat එකෙන් දැනුවත් කරන්න දෙන්න අපිට ඒකට උත්තරේ දෙන්න පුළුවන්. ඔව්. ශාපි එකම අපි දැන් මෙච්චර මේරන් කතා කරේ කොහොමද device management කරන්න කියලා. අපි දැන් ඊළඟ පැත්තට අපි යන්නයි හදන්නේ. මෙන්න මේ surveillance පැත්තට කොහොමද මේක IVMS එක අපි පාවිච්චි කරන්න කියලා. කියන්නේ ගොඩක් කරලා CCTV project එකක් කරන වෙලාවට IVMS කොහොමද පාවිච්චි කරන්න කියලා. මම කට්ටියට ගොඩක් මේ වැදගත් වෙයි. මම එතකොට ඉස්සෙල්ලාම බලන්නම් අපේ DVR හරි NVR එකක් ඇඩ් කරොත් සන්ත හොඳයි නේද? ඔව් ඒක තමයි. අපි ගාව තියෙනවා 32 NI එකක් තියෙනවා නේද? 9632 NIK i8 එකක් තියෙනවා. i8 එකක් තියෙනවා. මෙතනදි ගැටලුවක් තියෙනවා. මම හිතන්නේ මේ IP range එක මගේ යන්නේ 10 range එකෙන් තමයි මම වැඩ කරන්නේ. මෙතනදී ඔයාලට පැහැදිලිව කියන්න ඕන දෙයක් තමයි ඔයාලා මේ IMS එක වැඩ කරනකොට ඔයාලා direct add කරනවා නම් device එක
මෙතනදී ඔයාලට වැදගත් දෙයක් තමයි මේ IP range කියන එක. ඔයාලට IP address ගැන idea එකක් තියෙනවා ඇති කියලා හිතන්න පුළුවන්. දැන් මේ device එක එකම රේන්ජ් එකේ තිබ්බොත් තමයි ගොඩක් වෙලාවට වැඩ කරන්නේ. දැන් මෙතනදී වෙන්නේ මේක හතර රේන්ජ් එකේ කියන 192යි 108යි 4යි 10 කියන රේන්ජ් එකේ තමයි තියෙන්නේ. ඒතර මේ වගේ වෙලාවට හතර කියන්නේ මගේ වෙනම IP රේන්ජ් එකක්. මම ඔයාලට පෙන්නවොත් එහෙනම් මගේ network settings වලට ගිහිල්ලා මම මගේ network ethernet adapter එක මම set කරලා තියෙන්නේ 10 රේන්ජ් එකට. එතකොට මම මෙතන පෙන්නන්නම් ඔයාලට මගේ network settings කොහොමද කියලා. මම මෙතන ගිහිල්ලා බැලුවොත් එහෙම adapter settings වල ඔයාලට මම පෙන්නන්නම් මගේ තියෙන network adapter එක local ethernet network එකේ. ඔයාලට මෙතනින් බලන්න පුළුවන් IP address 4 configuration වල මම දාලා තියෙන්නේ 10 range එකේ IP එකක්. ඒතර මට communicate කරන්න පුළුවන් 10 range එකේ device එක විතරයි. ඒක පැහැදිලිව මතක තියාගන්න මේක ගැටලුව එනවා ගොඩක් කට්ටියට. same range එකේ තියෙන්න ඕනේ communicate කරන්න. ඉතින් ඒකයි මම මේ device එක add කරත් මේක offline කියලා පෙන්නන්නේ. ඒතර මෙතන ගිහිල්ලා බැලුවට පස්සේ මෙතන මේ group එකක් බැලුවට පස්සේ මේකට group එකක් අපි create වෙලත් නැහැ. මම කියවනේ මේක device එක දන්නේ නැහැ කියලා මේ connect වෙන්න එපා device එකේ තියෙන මොනවද resources කියලා දැනගන්න. ඒ නිසා ඒ ගැන පොඩ්ඩක් අවධානය යොමු කරන්න. දැන් මෙතන තියෙනවා IDS NVR එකක්. මම මේක try කරන්නම් 10 range එකේ ඒක add කරන්න. right IDS NVR එක ඔයාලට පේනවා online තියෙනවා. ඒක නම් online connect කරන reason එක IP එකත් IP range එකත් same online උත් device එක තියෙන නිසා. අනිවාර්යයෙන්. මම මෙතන ගිහිල්ලා දැන් home එකට ගියාට පස්සේ පළවෙනි දේ තමයි main view එක. main view එකේදී ඔයාලට පේනවා ඔයාගේ තියෙන resources ටික පෙන්නනවා. ඊට අමතරව මෙතන තියෙනවා custom view කියලා එකක්. මුලින්ම main view එකට ගියාට පස්සේ ඔයාලට පෙන්නනවා මම add කරලා තියෙන NVR එක මෙතන පෙන්නනවා. ඊට අමතරව ඔයාට යට පේනවා මේ මෙතන තියෙන PT set control කියලා. ඔයාගේ තියෙන PT set කැමරා එකක් තියෙනවා නම් ඔයාට පුළුවන් PT set control එකත් enable කරගන්න. විනාඩියක් දෙන්න. මේ වගේ PT set control එකත් ඔයාට enable කරන්න පුළුවන්. ඊට පස්සේ හිතන්නේ right ඊට පස්සේ ඔයා සාමාන්‍යයෙන් මේක පාවිච්චි කරන්නේ නැති වෙලාවට කියන්නේ මේ පැත්තේ සයිඩ් එක ඔයා පාවිච්චි කරන්නේ නැති වෙලාවට ඔයාලට පුළුවන් මේක මේ වගේ හයිඩ් කරලා තියාගන්න. ඊළඟට මම හිතන්නේ මගේ මේන් view එකේ පොඩි issue එකක් තියෙනවා. මේන් view එක අයින් වෙනවා. ඔක්සලරි දාලා තියෙන නිසා. හරි. ඊට පස්සේ ඔයා මේ view එකේ window division එක බලමු ඊළඟට අපි. window division එක ඔයාලට මෙතනින් අවශ්‍ය විදිහට කඩා ගන්න පුළුවන්. ඒක මෙතන custom කියලා එකකුත් තියෙනවා. කියන්නේ ඔයාලට කස්ටමයිස් කරන්න පුළුවන් ඔයාගේ වින්ඩෝ ඩිවිෂන් එක අවශ්‍ය විදියට. ඒ කියන්නේ අසන්ත අපිට එකක් පොඩි එකක් ලොකුවට අපිට ඕන විදිහට අපි ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් මේ ස්ක්‍රීන් එක ඕන විදිහනේ. අනිවාර්යයෙන්. මෙතන අපිට ඉස්සලා මුල්ම grid එක අපි දාගන්න පුළුවන්. මෙතන 3x3 කියලා හිතමුකෝ. ඊට පස්සේ ඔයාලා මේ grid එක හදාගත්තට පස්සේ මෙතන මේ grid එකේ ඔයාලට පුළුවන් මේක අවශ්‍යව join කරන්න. නැත්නම් restore කරන්න. දැන් මට මේ ටික join කරලා එක view එකක් නම් දාගන්න ඕනේ. මට මේක join කරන්න පුළුවන්. ඊට අමතරව මේක මට ආපහු restore කරන්න ඕන නම් restore කරන්න පුළුවන්. ඒ වගේ ඔයාලට පුළුවන් ඔයාගේ custom view එක මෙතනදී අවශ්‍ය විදිහට හදාගන්න. එතන මේ ඇවිල්ලා window division කියන option එක. එතන මේ custom view එකේ ඔයාලට එක view එකක් විතරක් ඕනේ නෑ. ඔයාලට ඕන තරම් view මෙතනින් නමක් දීලා add කරන්න හැකියාව තියෙනවා. ඊළඟට අපි බැලුවොත් එහෙම full screen දාන option එකකුත් මෙතන තියෙනවා. ඔයාලට පුළුවන් මේ window එක එකපාරම ඔයා වැඩ කරන වෙලාවකදී full screen එකට යන්න escape key එක ගහලා අප පස්සට එන්න පුළුවන්. ඊට ඔයාලට ඕන නම් අවශ්‍යතාවය තියෙනවා නම් live view එකක් එකපාරම නවත්තන්න යන live view එක ඔයාලට මෙතනින් මේක click කරන්න පුළුවන්. ඊට මෙතන දකුණු පැත්තේ තියෙන cog wheel එකෙන් ඔයාලට පේනවා live view එකේ සහ playback එකේ තව තියෙන settings. මේක දැන් default setting එක තමයි අපි recommend කරන්නේ. මොකද මේ දැන් වීඩියෝ ෆෝමැට් අරන් මේවා චේන්ජ් කරන්න යන්න එපා. ඊට පස්සේ මෙතන තියෙන ඔප්ෂන් එකක් merge downloaded video files කියලා. ගොඩක් කටේ තියෙන ප්‍රශ්නයක් තමයි IVMS එකෙන් වීඩියෝ ටිකක් එක්ස්පෝර්ට් කරලා පස්සේ ශාබි කැලි ගැටලා එන්නේ. ඔව්. ඉතින් කට්ටිය අහනවා මේක මේ බලන්න ගියාම හරි කරදරයි. මම පැයක එකක් ගැහුවොත් ඒක එනවා කැලි 10කට විතර. ඒක කොහොමද merge කරන්නේ? merge වෙන්න ඕනේ නැද්ද කියන එක ඔයාලට මෙතනින් select කරන්න පුළුවන්.
තර මර්ජ් වෙනකට ඒ මර්ජ් වෙන පුළුවන් උපරිම සයිස් එක වාට මෙතනින් දෙන්න ඕනේ. තර 1GB හරි ඊට අඩු ෆයිල් එකට මර්ජ් වෙලා එනවා. ඊළඟට මෙතන තියෙන තව ඔප්ෂන් එකක් වීඩියෝ සර්ච් කරනකොට වා සර්ච් කරන ඕනේ ඩිවයිස් එකේද ස්ටෝරේජ් සර්වර් එකක් තියෙනවනේ ස්ටෝරේජ් සර්වර් එකේද කියලා. නැත්නම් දෙකේමද කියලා. දැන් අපි දන්නවා සමහර කස්ටමර්ස්ලාට ඕනේ NVR එක විතරක් රෙකෝඩ් කරගෙන මදි යාලට. එයාලට රෙකෝඩ් කරන්න ඕනේ තව තර්ඩ් පාර්ටි නැත්නම් අපේම හයිබ්‍රිඩ් සෑන් එක වගේ අපි උදාහරණයක් ගමුකෝ ස්ටෝරේජ් ඩිවයිස් එකක නැත්නම් NAS එක වගේ රෙකෝඩ් කරන්න අවශ්‍යතාවය තියෙනවා. එතකොට අපිට ස්ටෝරේජ් සර්වර් එකක් තියෙනවා නම් ස්ටෝරේජ් සර්වර් එක මේකට ඇඩ් කරන්න පුළුවන් IBM එකට සාමාන්‍ය විදිහටම ඇඩ් කරන්නේ. නැත්නම් අපි හයිබ්‍රිඩ් සෑන් එක කියන built in ස්ටෝරේජ් සර්වර් එකත් එක්ක යන ඩිවයිස් එකක් ඒකත් ඩිරෙක්ට්ලි වාට ඇඩ් කරන්න පුළුවන්. ඒතර මෙතන සර්ච් කරනකොට වාට ඔප්ෂන් එක දෙන්න පුළුවන් ස්ටෝරේජ් සර්වර් එකේද සර්ච් කරන්න නැත්නම් ඩිවයිස් එකේද කියන එක. දැන් මේ pre-play for 30 seconds කියන්නේ සාමාන්‍යයෙන් ප්ලේබැක් එකක් දානකොට ඒකට තප්පර 30ක විතර කලින් ඉඳන් ප්ලේ වෙන්න පටන් ගන්නවා. එතකොට ඒක වාට වෙනස් කර ගන්න පුළුවන්. ඊළඟ මෙතන තියෙනවා prioritize playback on video on storage server. මේක ගොඩාක් වැදගත්. ගොඩක් වෙලාවට දැන් අපි දන්නවා සයිට් කීපයක් මේකට ලින්ක් කරලා නම් තියෙන්නේ. වාගේ ස්ටෝරේජ් සර්වර් එක තියෙන්නේ ලෝකල් සයිට් එකේ නම් ශවි. ඔව්. ලෝකල් සයිට් එකේ අපි දන්නවා ලෝකල් නෙට්වර්ක් එකේ කනෙක්ෂන් එකේ ස්පීඩ්. එතකොට මේක enable කරලා තිබ්බට පස්සේ ඔයා රෙකෝඩින් කරන ලෝකල් නෙට්වර්ක් එකේ ස්ටෝරේජ් සර්වර් එකේ ප්ලේබැක් වෙනකොට ටක් ගාලා ඒකෙන් තමයි ඇදලා ගන්න. ඒතකොට වෙලා යන්නේ ඉක්මනට යනවා. ඊළඟට ප්ලේබැක් එකෙන් ප්ලේබැක් එක අපි සාමාන්‍ය මේක රීස්ටාර්ට් වුණාට පස්සේ ලයිව් වීව් එක ලේටස්ට් එකට රිසීව් කරන්න. ඊළඟට ඒ කියන්නේ අහන්න අපි හදලා තිබ්බ ලයිව් වීව් එක ආයෙ රීසෙට් කරත් ඒ වගේම ලයිව් වීව් එක එනවා. අනිවාර්යයෙන්. මෙතනදී මේ ඩිස්කනෙක්ට් බෑග්ග්‍රවුන්ඩ් වීඩියෝස් කියන්නේ ඇත්තටම අපි ලයිව් එකක් කරනකොට අපි දන්නවා තනි ස්ක්‍රීන් එකකට ගියාට පස්සේ ඒ කැමරාව විතරයි බලන්නේ. හැබැයි IVMS එක බෑග්ග්‍රවුන්ඩ් එකේ තියාගෙන ඉන්නවා අනිත් ටිකත් ෆීඩ් එක ගන්නවා. මොකද අපිට අංගාලා පොඩි කර ගමන් අනිත් ටික අපිට පේන්න ඕන නිසා. ඔයාලට මේක ඔන් කරන්න කියලා අපි රෙකමන්ඩ් කරන්නේ නැහැ. හැබැයි සමහරලාට කට්ටියට ඉෂුව එකක් වෙන්න පුළුවන් මේ මම ලයිව් වීව් දාලා සාමාන්‍යයෙන් 4K මොනිටර් එකක් විතර ගහලා ලොකුවට දාලා ලයිව් වීව් දැම්මට පස්සේ මගේ ඒත් අර පර්ෆෝමන්ස් එක මදි නම් ඒ කියන්නේ වීඩියෝ එක ස්ට්‍රීම් මදි නම් ඔයාලට මේක enable කරන්න පුළුවන්. ඒතර ෆුල් ස්ක්‍රීන් දානකොට ඔයා බලන එකේ ඩීටේල් එක පැහැදිලිව පේනවා. මොකද බෑන්ඩ්විඩ්ත් එක තනිකර අනිත් ඒ වගේ යුටිලයිස් වෙන එක නවතිනවා. ඊළඟට enable wheel for zoom කියන්නේ ඔයාලට පුළුවන් මේක enable කරාම mouse එකේ තියෙන wheel එක විවිධ ගාඩ කරන්න zoom out කරලා use කරන්න පුළුවන්. ඊළඟට skip unconcerned video during VCA playback කියලා මේක මම පෙන්නනවා. VCA playback කියලා තියෙනවා අපේ video content analysis වලදී ඔයාට පුළුවන් වීඩියෝ ඇනලයිස් කරන්න motion detection නැත්නම් ඔයාලා අපේ AccuSense වගේ product එකක් පාවිච්චි කරනවා නම් human and vehicle විදියට classify කරගන්න පුළුවන් වීඩියෝ එක. ඒතර playback කරනකොට උදාහරණයක් විදිහට දැන් අපි common උදාහරණය තමයි හොරකමක් වෙලා තියෙනවා දැන් උදේ ඇවිල්ලා play කරනකොට අපිට මේ skip option එක දාලා තිබ්බට පස්සේ මිනිස්සු ඉන්න වෙලාවල් විතරක් අපිට පුළුවන් playback කරගන්න. ඒතර ඒ settings තමයි මෙතන තියෙන්නේ. ඊළඟට මෙතන ගත්තොත් එහෙම image සම්බන්ධ settings ටික මෙතන පෙන්නනවා. play performance කියන එක වාට මේ balance කියන එකේම දාන්න ඕනේ. සමහර වෙලාවට ඔයාට play performance ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ කියන්නේ හරිය quality එකටම කියන්නේ play වෙන්නේ නැත්නම් ඔයාට පුළුවන් fluency කියන level එකට දාගන්න. එතකොට සාමාන්‍යයෙන් lag වෙන්නේ නැතුව play වෙනවා. ඒ කියන්නේ ඔයා එකපාර පොඩි ස්ලෝ ගතියක් වගේ තියෙනවා නම් නිකන් කැඩි කැඩි වගේ යනවා නම් වගේ තියෙනවා නම් යසන්ත ඒගොල්ලන්ට ෆීල් වෙනවා නම් විතරක් fluency දාගන්න. fluency දාගන්න. හැබැයි මේකට performance වැඩිපුර අදිනවා කියලා තමයි අපි කියන්න තියෙන්නේ. ඔව්. හැබැයි මේ උඩට යන්න ඕනේ. shortest delay වගේ ගත්තොත් අපි දන්නවා ඒක local network වගේ තියෙන එකට වඩා හොඳයි. එතකොට ටක් ගාලා බලන්න තමයි play performance එක හදලා තියෙන්නේ. ඊළඟට මෙතනත් තියෙන තව එකක් තියෙනවා hardware decoding. එතකොට මේ hardware decoding එකත් enable කරන්න පුළුවන් නම් හොඳයි. මෙතනදී අපි තියෙන VGA එක පාවිච්චි කරලා decoding වලට use කරන්න පුළුවන්. ඊළඟට අපේ ප්‍රශ්නයක් තියෙනවා can support VCA on DVR. DVR වල VCA support කරනවද කියලා. VCA support කරනවා. ඒකට තෝරගන්න DVR model එක අනුව තමයි අපි එක තීරණය වෙන්නේ නේද? අනිවාර්යයෙන්. සාමාන්‍යයෙන් motion detection වගේ එකක් නම් අනිවාර්යෙන් කරන්න පුළුවන්. ඕන ඩිවයිස් එක තියෙනවා. හැබැයි ඔයාට ඕනේ හරියටම vehicle ද person ද කියලා filter කරන්න නම් අපි recommend කරනවා AccuSense වගේ DVR එකක් ගන්න කියලා. කියන්නේ අදාළ ෆීචර්ස් තියෙන NVR එක DVR එක ඉංගුලන් use කරන්න ඕනේ. අනිවාර්යයෙන්. ඒක තමයි අදාළ VCA feature එක output එක ගන්න පුළුවන්. අනිවාර්යයෙන්. ඊළඟට display target pattern overlay rules on captured picture කියන්නේ බොහොම සාමාන්‍යයෙන් එන play back වන වල තියෙන සාමාන්‍ය settings වගේ. ඊට අමතරව අපි මේ පැත්තට ගියොත් එහෙම ඔයා වීඩියෝ ෆයිල් එක්ස්පෝර්ට් කරනකොට කොහෙටද සේව් වෙන්න ඕනේ කියලා මෙතනින් අපිට තෝරලා තියන්න පුළුවන්. දැන් මගේ නම්
යුසර් ඩේටා වීඩියෝ කියන ෆයිල් එකට ඊළඟට පික්චර්ස් වා කැප්චර් කරනකොට ඒකත් කොහෙද සේව් වෙන්නේ කියලා මට මෙතනින් ඒ කියන්නේ අසන්ත අපි නිකන් ප්ලේබැක් බලනකොට ඩවුන්ලෝඩ් කරන වීඩියෝ ක්ලිප්ස් ඊට අමතරව අපි නිකන් ලයිව් view කරනකොට මේ කරන ස්නැප්ෂොට්ස් අනිවාර්යයෙන් ඒ ඔක්කොම සේව් වෙන පාත් එක තමයි මේක නේද? අනිවාර්යයෙන් ඊළඟට වගේ ටූල් බාර් එක මෙතන තියෙනවා ටූල් බාර් එක වට කස්ටමයිස් කරන්න පුළුවන් මෙතනදී මේ තියෙන දැන්ට දැන් එනේබල් වෙලා තියෙන මේ ෆොටෝ එකක් කැප්චර් කරන එක රෙකෝඩින් ප්ලේබැක් ජොයිස්ටික් ඒ වගේ දේවල් තමයි. ඒතර මෙතනින් ඔයාට මේ ලයිව් view ටූල් බාර් එකේ ප්ලේබැක් ටූල් බාර් එකේ ඔයාට අවශ්‍ය බටන් මොනවද කියලා එනේබල් කරගන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට 2way audio ඕන නම් ඊළඟට ඩිජිටල් zoom එක fish eye තියෙනවා නම් ඒක ස්ට්‍රීම් එක සිලෙක්ට් කරන්න. ඒ කියන්නේ සබ් ස්ට්‍රීම්ද මේන් ස්ට්‍රීම්ද කියලා සිලෙක්ට් කරන ඔප්ෂන් එක. ඒතර මෙතනදී අපි මම දැන්ට මේ ටික ඔක්කොම ඔයාලට සිලෙක්ට් කරලා පෙන්නන්නම්. රයිට්. මම දැන්ට මෙතනට මම කැමරාවක් දාගන්නම් මෙහෙම. මෙතන මේ තියෙන ටූල් බාර් එක ගැන තමයි අපි මේ කතා කරන්නේ. රයිට්. ඒතර මේ වගේ fish eye cam එකක් අපි දැම්මොත් එහෙනම් ඔයාලට පේනවා මේ fish eye cam එකේ තියෙන ටූල්ස් ටික තමයි අපිට පෙන්වන්නේ. එතකොට මෙතන ටූල්ස් ටික ඔයාලට කස්ටමයිස් කරන්න පුළුවන් හැකියාව තමයි එතනදී අපි දීලා තියෙන්නේ මේ සෙටින්ග්ස් වල ටූල් බාර් කියන එකේ. ඒතර මම හිතනවා මේ ලයිව් view එක සම්බන්ධ ස්ක්‍රීන් එකේ තියෙන දේවල් ගැන ඔයාලට අයිඩියා එකක් එන්න ඇති කියලා. ඒක අපි Q&A එකේ පාවිච්චි කරලා තියෙනවා can we use IVMS 4200 for video walls වලට 4200 පාවිච්චි කරන්න බෑ. ඒකට තියෙන වෙනම 4200 video wall client කියලා එකක්. software එකක්. ඒ කියන්නේ IVMS එකේම පොඩි මල්ලි කෙනෙක් කියමුකෝ අපි. ඒක වෙනම ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ 4200 video wall client කියන එක. ඒක පාවිච්චි කරලා වඩ බලන්න video wall එක control කරන්න. හැබැයි දැන් එන decoders අපි ගත්තොත් මේ video wall වලට දාන decoder එකේ සාමාන්‍යයෙන් අපි තියෙනවා ශබි නේද? මොනිටර් එකේ ඉඳන් 16 වෙනකන් සපෝට් කරන decoders තියෙනවා අපි. අනිවාර්යයෙන්ම. ඒ decoder එකක් ගත්තට පස්සේ decoder එකේ built-in web page එකක් දැන් එනවා. වාට ගෙලෙම decoder interface එකකින් උගලන්ට වීඩියෝ වෝල් එකේ decoder එක සම්පූර්ණයෙන් manage කරන්න පුළුවන්. අපේ NVR එක manage කරන වගේම visual කොහොමද වෙන්න ඕනේ මොන වගේද output එකක් දෙන්න ඕනේ. ඒ කියන්නේ මොන displays වලද display කරන්න ඕනේ මොන size එකද display කරන්න ඕනේ කියලා fully manageability එකක් තියෙනවා මේ decoder web page එකටම. ඒතකොට ඒක මීට වඩා lazy වෙන්න පුළුවන් ඔයගලන්ට මේ වීඩියෝ වෝල් එකක් maintain කරනකොට. අනිවාර්යයෙන්. ඒකම තව දෙයක් කියන්න ඕනේ මේක ගත්තොත් එහෙම අපේ වීඩියෝ වෝල් software එකක් පාවිච්චි කරනවා නම් ඒ කියන්නේ ටිකක් ලොකු ප්‍රොජෙක්ට් එකකට වඩා බලලා හික් සෙන්ට්‍රල් එකට යන්න. ඒතකොට IVMS වගේ නෙමෙයි හික් සෙන්ට්‍රල් එකට directly වීඩියෝ වෝල් එක configuration වලට support කරනවා. කියන්නේ හික් සෙන්ට්‍රල් එකේ තියෙන single platform එකේ අපේ ඔක්කොම product range එකම handle කරන්න පුළුවන් ඉතින් හික් සෙන්ට්‍රල් එකේ තියෙන අසංශ. අනිවාර්යයෙන්. එහෙම නේද? අනිවාර්යයෙන්. ඒ නිසා මේ වීඩියෝ වෝල් එක හික් සෙන්ට්‍රල් එක support කරනවා. අනිවාර්යයෙන්. right. එතකොට ශබි මේක තමයි අපි සාමාන්‍යයෙන් ලයිව් view එක ගොඩක් වෙලාවට ලයිව් එකේදී අපි කරන වෙලාවට තව දෙයක් තමයි අපේ මේ කස්ටම් view එකක් අපි හදාගෙන තියාගන්නවා. මෙහෙම view එකක් හදලා කැමරා ටික ඇඩ් කරලා අපි සේව් කරලා තියාගන්නවා. කියන්නේ favorites දානවා වගේ. අන්න හරි. එතකොට දැන් කස්ටමර්ට අවශ්‍යතාවය අනුව අපි සමහරට view දෙක තුනක් මොකද සාමාන්‍යයෙන් සමහර කස්ටමර්ස්ලාට කැමරා අපි දන්නා මේක පෙන්වන්න බෑ එකපාරක් කැමරා 64යි. ඒකත් කැමරා 64 අඟල් 65 වගේ ස්ක්‍රීන් එක ගෑම තමයි හොඳට අපිට වෙන්නේ මොනවද කියලා එක ස්ක්‍රීන් වල පේන්නේ. නැත්තම් චූටි කොටුවක් වගේ තමයි තියෙන්නේ. තියෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් හිතන්නකො සමහරට ස්ක්‍රීන් දෙකක් වගේ නම් ඔයාලට දාලා තියෙන්නේ. ඔයාලට තියෙනවා කැමරා ටිකක් වැඩි ප්‍රමාණයක්. හිතන්නකො ඔයාලා 32 ඉන්ච් වගේ මොනිටර් එකක් දාලා කැමරා 64ක් බලන්න තියෙනවා. ඔයාලට සමහරවිට කස්ටමර් ඉල්ලයි ඔයාලගෙන් මේක සැරින් සැරේ මාරු වෙන්න හදන්න පුළුවන්ද කියලා. කියන්නේ විනාඩි 5ක් වෙනවා පළවෙනි සෙට් එක දෙවෙනි විනාඩි 5ක් වෙනවා දෙවෙනි සෙට් එක. එතකොට මෙතන ඔයාලට කස්ටම් view හදන්න පුළුවන්. මේ වගේ ඔයාලට ඇවිල්ලා view එකක් create කරලා view 2 මම මේ වගේ view එකක් create කරන්න. කළා ඔයාලට පළවෙනි view එකට අදාළ අවශ්‍ය කැමරා ටික මෙහෙම දාගන්න පුළුවන්. මේ වගේ දාගන්න පුළුවන්. ඊට පස්සේ ඒවා දෙවෙනි view එකකට තව ආයෙත් තව කැමරා ටිකක් දාගන්න පුළුවන් මේ වගේ. මේක view එකකින් view එකට මාරුවට වාගෙන් අහනවා save වෙන්න ඕනේද කියලා. එතන මෙතන save කරන එක option එකක් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් යට තියෙනවා මෙතන save button එකක්. ඒකට ඔයාලට save කරන්න පුළුවන්. හරි. ඒකම අපි හිටියේ දැන් මේ custom view පැත්තේ. ඒතර මේ view දෙකක් අපි හදාගෙන තිනවා. මම දැන් දෙවෙනි view එකකට මම මෙහෙම කැමරා add කරගන්නවා. මේ වගේ පුළුවන් අපිට කැමරා ඇඩ් කරගන්න. අපිට අවශ්‍ය ටික ඇඩ් කරගන්න පුළුවන් නේද? ඔව්. මේ වගේ ඇඩ් කරගත්තට පස්සේ මේ view එකත් අපිට පුළුවන් සේව් කරගන්න. ඉතින් මෙතන තියෙන auto switch කියන ෆන්ක්ෂන් එක.
ඔටෝ ස්විච් කියන ෆංක්ෂන් එක පාවිච්චි කරලා අපිට පුළුවන් මෙතනදී මල්ටි ස්ක්‍රීන් ඔටෝ ස්විච් කියන එකක් තියෙනවා සිංගල් ස්ක්‍රීන් ඔටෝ ස්විච් කියන ඔප්ෂන් එකක් තියෙනවා එතනදී වාට තියෙන මේක තමයි ස්ක්‍රීන් කීපයක් කනෙක්ට් කරලා තියෙනවා වාට පුළුවන් මල්ටි ස්ක්‍රීන් ඔටෝ ස්විච් කියන එකට යන්න මෙතනදී මල්ටි ස්ක්‍රීන් ඔටෝ ස්විච් එකේදී වාට පුළුවන් enable කරගන්න මල්ටි ස්ක්‍රීන් ඔටෝ ස්විච් එක එතනදී දැන් වාට පේනවා මේ ප්ලේ බටන් එක වැදිලා තියෙන්නේ view 1 කියන එක ඉස්සරහින් තමයි play button එක තියෙන්නේ. ඒතර මෙතන තියෙනවා set cycle time කියලා යට වාට පේන තප්පර 20කට ගිහිල්ලා පස්සේ මේක ඊළඟ view එකට automatically මාරු වෙනවා. ඒ කියන්නේ multi screen කියන එකේ. එතනදී තියෙන විශේෂත්වය තමයි කැමරා සෙට් එකත් එක්ක අපි හදලා තියෙන screen ටික තමයි මාරු වෙන්නේ. ඒතර වාට ඕන හදිසියක් තිබ්බොත් අක් ගාලා ඇවිල්ලා ඒක මෙතනින් ඉස්සරහට පස්සට යන්න පුළුවන් වාගේ view එකේ මේ වගේ පෝස් කරලා තියාගන්න පුළුවන් අවශ්‍ය වෙලාවට ඒ ටික. සිංගල් ස්ක්‍රීන් ඔටෝ ස්විච් කියන්නේ වාගේ තනි ස්ක්‍රීන් එකයි තියෙන්නේ. වාගේ තියෙන කැමරා ටික තමයි මේ මෙතනදී ඔටෝ ස්විච් වෙන්නේ මේ වගේ. එතකොට තියෙන group ටිකේ තියෙන ටික තමයි ඔටෝ ස්විච් වෙන්නේ. ඒ කියන්නේ තනි ස්ක්‍රීන් එකක්. ඒ කියන්නේ නැත්නම් මේ වගේ තනි කොටුවකට තමයි ස්විච් වෙන්නේ. ඒතර ගොඩක් වෙලාවට අපි කරන්නේ පහසුවෙන්ම කරන්නේ මේ වගේ කස්ටම් view ටික හදා ගන්නවා. කස්ටම් view ගොඩක් වෙලාවට දෙකක් තුනක් හදාගෙන ඔටෝ ස්විච් කියන ඔප්ෂන් එකට ඇවිල්ලා අපි මේ මල්ටි ස්ක්‍රීන් මල්ටි ස්විච් කියන එකේ කියනකට ඇවිල්ලා අපි එතනින් මේක ප්ලේ කරනවා මෙන්න මේ ප්ලේබැක් එකේ. ඊට පස්සේ මෙතනින් අපිට පුළුවන් ඒ ස්ක්‍රීන් අතර මාරු වෙන්න. ඒ කියන්නේ අසන්ත අපිට ඕන කැමරා සෙට් එකක් views multiple views හදලා තියාගන්න පුළුවන්. ඊට පස්සේ time duration එක දීලා ඒ කියන්නේ touring වගේ touring එකක් වගේ මේ අනිත් slides ටික එන විදිහට ඔයගලන්ට display එකකින් configuration කරගන්න පුළුවන්. කරගන්න පුළුවන්. ඒතර මෙතන dual time කියලා තියෙනවා. dual time කියන්නේ ඇත්තටම screen එකක් අතර මාරු වෙන කාලය. ඒතර ඒක පුළුවන් අපිට custom screen dual time කියලා අපිට custom time එකක් වුණත් මෙතන Shabi config කරගන්න පුළුවන්. මේ time එක. ඊළඟට තව ප්‍රශ්නයක් අහලා තියෙනවා Shabi අපෙන් can we do auto switch option DVR NVR side I mean without IMS IMS එක නැතුව DVR NVR side එකේ auto switch එක කරන්න පුළුවන්ද කියලා අහලා තියෙනවා. ඒ කියන්නේ මේගොල්ලන් අහන්නේ DVR එක NVR එක direct display එකට දීලා මේ auto switch කරන්න නේද? ඔව් ඔව්. මම හිතන්නේ මේ option එක අපේ තියෙනවා DVR එකෙත්. DVR NVR වල තියෙනවා NVR version 4.0 කියන එකේ මම හිතන්නේ ඒ option එක අපි දීලා තියෙනවා. ඔයාලට check කරගන්න පුළුවන්. ඒකෙත් මේ වගේ ගොඩක් මේ දැන් අපේ ඉන්ටර්ෆේස් ගත්තත් එහෙම ගොඩක් ලේසි එකක් අල්ලගත්තම අපි ඔක්කොම මේ වගේ තමයි යන්නේ. ඔව්. එතකොට ඔයා DVR එකේ පොඩක් මෙනු එක බැලුවොත් ඔයාලට පුළුවන් වෙයි මේ කියන ඔප්ෂන් එක ඔයාලට බලන්න. මොකද අපිට අද පෙන්වන්න හැකියාවක් නැහැ මේ තියෙන setup එකත් එක්ක. ඉතින් අපි කියනවා ඔයාලට පොඩක් ඒක check කරන්න කියලා. ඊළඟට අපි මේ live view පැත්ත බැලුවා අපි මේ වෙනම auto switch වෙන screen හදාගන්න විදිය බැලුවා. ඔයාගේ tool bar එක කොහොමද customize කරන්න කියලා අපි බැලුවා. ඊළඟට අපි මොනවද බලන්නේ? ඊළඟට බලන්නේ අපි access control එක නේද? access control එක. ඔව්. access control කියන එකත් අපි මම හිතන්නේ අපි පළවෙනිම ට්‍රේනින් එක අපි කරේ access control time attendance ඒ පැත්තට තමයි. ඒතකොට ඒ ට්‍රේනින් එක සම්බන්ධ වෙච්ච කට්ටියටත් හොඳ අයිඩියා එකක් එන්න ඇති access control එක. ඒකම පොඩක් access control යන්න කලින් මම පොඩක් කියනවානේ මේ remote playback එක අපිට මම හිතන්නේ මිස් වුණා. remote playback එක මිස් වුණා නේද? ඔව්. මෙතනදී අපිට remote playback එකේදී මෙතන side menu එකක් තියෙනවා. ඔයාලට playback කරන්න පුළුවන් options 4ක් වගේ තියෙනවා. මෙතන තියෙන options බලුවොත් එහෙනම් ඔයාලට පේනවා camera playback, event playback, POS playback සහ ATM playback කියන options ටික තියෙනවා. right. එතන අපි සාමාන්‍යයෙන් ගොඩක් බහුලව යූස් කරන්නේ අපි කැමරා ප්ලේබැක් කියන ඔප්ෂන් එක නේද? එතකොට ඔයාලට පුළුවන් මෙතන අවශ්‍ය කැමරා ටික මෙහෙම ඩ්‍රොප් කරගන්න. ඩ්‍රොප් කරගත්තට පස්සේ ඔයාලට පේනවා මෙන්න මේ රෙකෝඩින් ස්ක්‍රීන් එක, රෙකෝඩ් වෙලා තියෙන ස්ක්‍රීන් එක. ඔයාලට මේක මෙහෙම ස්ක්‍රෝල් කරන්න පුළුවන් එහෙට මෙහෙට. මේකේ ස්පීඩ් එක අඩු වැඩි කරන්න පුළුවන්. ඊළඟට මෙතන තියෙනවා ඔඩියෝ නැත්නම් වොලියුම් එක enable ඒ කියන්නේ mic එක support කරන කැමරාවක් නම් වොලියුම් එක enable කරගන්න. එතකොට මෙතනදී ඔයාලට පේනවා මෙතන අපිට පුළුවන් එකපාර කැමරා
ශබි ඔයා හිතන්නේ මෙතන එකපාර කැමරා කීයක් අපිට ප්ලේබැක් කරන්න පුළුවන් කියලා? ඒක බලාගන්න ලේසි විදියක් තියෙනවා මෙන්න මෙතන. කැමරා ඩිවිෂන් එක නේද? ඔව්. එතකොට හොඳට මතක තියාගන්න එකපාර කැමරා 16ක් තමයි ප්ලේබැක් වෙන්නේ. කියන්නේ කැමරා ඩිවිෂන්ස් මෙතන 16 සිලෙක්ට් කරලා අපිට කැමරා 16ක් මේකට ඇඩ් කරලා බලා ගන්න පුළුවන්. බලා ගන්න පුළුවන්. සිමල්ටේනියස්ලි බලන්න පුළුවන් කැමරා 16ක් ප්ලේබැක්. ප්ලේබැක් කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි වාට ඒක ඩවුන්ලෝඩ් කරන්න හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ මේ ටික ඔක්කොම තනි වීඩියෝ එකක් විදිහට ඩවුන්ලෝඩ් කරන්නත් පුළුවන්. මේ view එක මෙහෙම ඩවුන්ලෝඩ් කරන්න හැකියාවක් තියෙනවා. එතකොට මෙතන තියෙනවා සින්ක්‍රොනස් ප්ලේබැක් කියලා. මෙන්න මේ සින්ක්‍රොනස් ප්ලේබැක් කියන එක දැම්මට පස්සේ දැන් මේක පුළුවන් මට කැමරාව සිලෙක්ට් කරලා ඒ කැමරාවේ ටයිම් එක ඉන්න මේට ඇදලා බලන්න. ඔව්. එහෙම නැත්තම් සින්ක්‍රොනස් ප්ලේබැක් කියන ඔප්ෂන් එකට ගියාට පස්සේ මේකේ ඔක්කොම ටික එකම ටයිම් එකට තමයි. ඒ කියන්නේ ටයිම් ටික ඔක්කොම එක සින්ක්‍රොනයිස් කරලා එක විදිහට තමයි පෙන්වන්නේ. ඔව් ශබි. මෙතන තව වැදගත් ඔප්ෂන් ටිකක් තියෙනවා. අපිට ෆිල්ටර් කරන්න පුළුවන් නේද? සම්පල්ල. ඔව්. මෙතන අපි පොඩ්ඩක් ප්ලේබැක් එක පොඩ්ඩක් අපි යාට වෙන්නෝ. මෙතන තියෙනවා බැක් ප්ලේ කියලා. බ්ලැක් ප්ලේ කියලා කියන එක ඔප්ෂන් එක ශබි අනිත් පැත්තට ඒ කියන්නේ රිවර්ස් ප්ලේ වෙනවා ඒක. ඒ කියන්නේ ස්ක්‍රීන් එක ඉස්සරහට නෙවෙයි පස්සට යන්නේ. ඒකම මෙතන තියෙන තව ඔප්ෂන් එක ප්ලේ කියලා normal play එකක්. ඒක වෙන්නේ ස්ක්‍රීන් එක normally ප්ලේ වෙන එක. ඉස්සරහට යන්නේ. ඒතර ඔයාලට සමහර වෙලාවට තියෙන සමහර වෙලාවට හරියටම වෙච්ච මොකද්ද කියලා බලා ගන්න ඕනේ. ඒතර frame by frame බලන්න ඕන නම් ඔයාලට පුළුවන් මෙහෙම frame by frame click කර කර යන්න ඉස්සරහට පස්සට. මෙන්න මේ buttons වලින්. ඊට අමතරව මෙතනින් ඔයාලට පුළුවන් speed එක play speed එක අඩු වැඩි කරන්න. ඊළඟ මෙතන තියෙනවා ඔප්ෂන් එකක් මේ ටික ඔක්කොම එකපාර ක්ලෝස් කරලා දාන්න පුළුවන්. window division එක full screen දාගන්න එක. සම මේකෙත් අර කියන settings ටික තියෙනවා අපිට බලන්න පුළුවන්. ඊළඟ ශාවි ඔයා කිව්ව කතාව හරි. ඉන්න මෙතන තියෙනවා අපිට. මෙතන වැදගත් පොයින්ට් එක නේද? ඒ කියන්නේ human vehicle. ඒ ගැන අපි පොඩ්ඩක් මේ විස්තර කරලා දෙමු සන්ත. මෙතන තියෙනවා ශාවි පළවෙනි ඔප්ෂන් එක තමයි human කියන එක. දැන් අපිට මේක support කරන කැමරාවක් වෙන්න ඕන. උදාහරණයක් අපි දැන් playback කරන කැමරාව මෙතන දැන් රතු වර වෙලා තියෙන human vehicle classification වලට support කරන්නේ නැහැ. දැන් මේ human vehicle classification support කරන්නේ අපේ AccuSense technology එකේ කැමරා. AccuSense technology කැමරාස් විතරයි support කරන්නේ. මම හිතන්නේ මේ AccuSense ගැන අපිට වෙනම කතා කරන්න වෙනවා. ඒ තරම් ලොකු broad topic එකක් ඒක. ඔව්. හැබැයි ඉස්සරහට අපි YouTube channel එකෙන් අපි කෙටි වශයෙන් AccuSense ගැන කියන්න යනවා. මොකද දැන් ඉස්සර කාලේ ඔයාලා දන්නවා මේ සාමාන්‍යයෙන් 2015 විතර CCTV කැමරා ගහපු කට්ටිය දන්නවා ඇති මේ VCA rules කතා ඒවා මුකුත් තිබ්බේ නැහැ. line crossing එහෙම තිබ්බේ නැහැ ඒ කාලේ. මම හිතන්නේ basic motion detection එකක් තමයි ඒ කාලේ තිබ්බේ. හැබැයි ඊට පස්සේ 2017 18 වගේ එනකොට අපි අපිට ආව line crossing. ඒ වගේ දේවල්. හැබැයි line crossing වලත් මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නයක් තමයි පූසෙක් බල්ලෙක් පැන්නත් නැත්නම් බෝලයක් ගියා ටක් ගාලා එලාම් එකක් නම් වදිනවා. එතන false alarm rate එක වැඩි. ඊට පස්සේ හැම වෙලේම false alarm වැඩි වෙනදලා කට්ටියට දැන් එපා වෙනවා. එපා වෙලා කට්ටිය එක ගණන් ගන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ අපි දැන් 2021 ට ඇවිල්ලා තියෙන 2021 නේ අතර මේ 2020 තමයි අපේ ටෙක්නොලොජි එක ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒ ටෙක්නොලොජි එක ගියා බැලුවොත් එහෙම අපිට කියන්න පුළුවන් ඒකේ පුළුවන් AI වලින් human ද vehicle ද කියලා හරියටම ඩිටෙක්ට් කරන්න පුළුවන් කැමරා තියෙනවා. ඒකට තමයි අපි AccuSense කැමරා කියලා කියන්නේ. ඒකේ false alarm ටික අපි filter කරනවා. ඔව්. එතකොට human ද vehicle ද කියලා select කරාන් පස්සේ ඒකට විතරයි alarm ටික වදින විදිහට අපිට configure කරන්න පුළුවන් නේද? ඊට අමතර ප්ලේබැක් එකේදී හරිම ලේසි. ඔයාලට පැය ගණන් වීඩියෝ බලන්න අවශ්‍ය නැහැ. ඔයා බලන්න ඕනේ මිනිස්සු ඉන්න වීඩියෝ ටික ක්ලිප් ටික විතරක් නම් ඔයාලා මෙතන human කියලා ටික් කරාම ප්ලේබැක් එකේදී ඔටෝමැටිකලි පාට කරලා පෙන්නනවා. සහ ස්කිප් වෙනවා. ප්ලේ එක human තියෙන පාර්ට් එකෙන් පාර්ට් එකට ස්කිප් වෙවි තමයි ප්ලේ වෙන්නේ. ඒ වගේම vehicle කියන එකත් ඔයාලට ඒ දෙකම හරියට බලන්න පුළුවන් හැකියාව ඔයාලට මෙතන දීලා තියෙනවා. ඊළඟට මෙතනින් පුළුවන් ඔයාගේ ටයිම්ලයින් එක දැන් සාමාන්‍යයෙන් අපි මෙතන ටයිම්ලයින් එකේදී මෙතන අපිට පුළුවන් මේ ස්ක්‍රෝල් කරන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මේ කැමරාවක් සිලෙක්ට් කරන්න ඕනේ. මෙතනින් පුළුවන් අපිට ෆාස්ට් විදිහට එක ඒ කියන්නේ මේ ටයිම්ලයින් එකේ ප්‍රමාණය ඒ කියන්නේ ලොකු පොඩි කරගන්න පුළුවන් මෙතනින්. ඊළඟට මෙතන පොඩි thumbnails option එකක් තියෙනවා. ඒ කියන්නේ ඔයාගේ කැමරා එකේ thumbnail option එක support කරනවා නම් ඔයාලට පුළුවන් thumbnail බලන්න මේක මේ drag කරනකොට. එතකොට ප්ලේබැක් එකේ ඇත්තටම ඔය වගේ දේවල් ටික තමයි ශබි අපිට තියෙන්නේ. ඊළඟට මේ data retrieval කියන එකත් ඉතාල වැදගත් දෙයක්. සාමාන්‍යයෙන් ඔයාගේ කැමරා සිස්ටම් එකේදී ඔයා පාවිච්චි කරන කැමරා ඒ කියන්නේ ටිකක් ඇඩ්වාන්ස් කැමරා පාවිච්චි කරනවා නම් ඔයාට පුළුවන් face recognition වගේ කැමරා එකක් දාලා උදාහරණයක් විදිහට face library එකක් අපිට define කරලා වෙනම search කරන්න මේ feed වලින් කවුද අද ඇවිල්ලා ඉන්නේ කියලා face recognition.
ඒකම ෆේස් රෙකග්නිෂන් බේස් කරලා අපිට ඇටෙන්ඩන්ස් සර්ච් කරන්න පුළුවන්. ඊළාට AI පැත්තේ ගත්ත data අපිට තියෙනවා. එතනදී අපිට පුළුවන් මෙතනදී සර්ච් කරන්න හැකියාව තියෙනවා AI සම්බන්ධ data. ඊට පස්සේ people frequency කියන්නේ ඇත්තටම වැඩිපුර දැන් උදාහරණයක් විදිහට shopping mall එකක් වගේ නම් එකම මිනිස්සයා වැඩිපුර දෙතුන් පාර ඇවිල්ලා මූණ දානවා කියන්නේ මොකක් හරි තොප්පියක් තමයි නේ ෂබි. ඉතින් ඒ වගේ වෙලාවට frequently appeared persons ලා ඉන්නවද? ඒ වගේ දේවල් එකක් දෙන්න තමයි එන්නේ. ඒ වගේ වෙලාවට අපිට පුළුවන් ඒ කියන්නේ ඒ පර්සන්ව සිලෙක්ට් කරලා ඕනනම් අපිට සර්ච් කරලා බලන්න පුළුවන් මෙයා කලින් ඇවිල්ලා තියෙනවද මේ රේන්ජ් එක ඇතුලේ දැන් මෙතන ඩේට් රේන්ජ් එක අපිට සිලෙක්ට් කරන්න පුළුවන් නේ. ඒ ඩේට් රේන්ජ් එක ඇතුලේදී අපිට පුළුවන් ඒ ටික ඔප්ෂන් ටික දෙන්න. රියලි අපියර්ඩ් පර්සන් කියන එකෙත් බලන්න පුළුවන්. ඊට හાર્ඩ් හැට් සර්ච් කියන්නේ කන්ස්ට්‍රක්ෂන් සයිට් එක වගේ ඔයාලා මේ සිස්ටම් එක දානවා නම් ඒ කියන්නේ හાર્ඩ් හැට් සර්ච් සපෝට් කරන්න ඕනේ වගේ කැමරාවට හරි NVR එකට හරි. එතනදී ඔයාලට පුළුවන් තොප්පිය නැත්තම් අපි දන්නවා මේ කන්ස්ට්‍රක්ෂන් හැට් එක හෙල්මට් එක දාලා නැති කට්ටිය කවුද කියලා බලන්න. vehicle retrieval කියන්නේ වගේ ANPR කැමරාවක් වගේ දාලා තියෙනවා නම් ඔයාලට පුළුවන් සර්ච් කරන්න vehicle numbers ටික behavior analysis එකෙත් අපි තියෙනවා ඒකේ අපේ තියෙන behavior analyze කරන්න පුළුවන් හැකියාව තියෙනවා මේකත් එක්ක දීලා ඔයාලට එතනදී behavior analysis කීපයක් තියෙනවා line crossing intrusion unattended baggage කියන්නේ දැන් මේ ළඟදී මුණානේ අර පිටකොටුවේ දාලා ගිහලා තිබ්බ බෑග් එක ඒ වගේ අවස්ථා පුළුවන් ඒ කියන්නේ බෑග් එකක් වැඩි කාලයක් කවුරු කෙනෙක් දාලා ගිහලා තියෙනවා නම් alert එකක් ගෙන්න ගන්න පුළුවන් ඊට object removal region entrance region exit parking alarm loitering alarm people gathering alarm වගේ අපිට තියෙන වගේ NVR DVR support කරන ඒවාත් එක්ක මේ වගේ analysis කරන්න පුළුවන්. ඒ analysis කරලා මෙතන search කරනකොට ඒ clip ටික automatically search වෙලා එනවා. මෙතනදී data retrieval එකේ තියෙන වාසිය ඒකයි. ඒ කියන්නේ hard hat detection search කියමු. තොප්පි දාපු නැති කට්ටියක් දවසේ කවුද කියලා අපට බලන්න ඕන නම් ටක් ගාලා මම මෙතෙන්ට ආවිලා දවසේ එන්ටර් කරා NVR එක select කරා search කරා. එතන මට video clip වලින් පෙන්නනවා caps දාපු නැති කට්ටියක කවුද කියලා. behavior analysis එකේත් ඒවයි මට කියන්න පුළුවන් නම් අද people gather වෙච්ච වෙලාවක් මට පෙන්වන්න කියලා. කියන ඔක්කොම ටික එකතු වෙලා ඉන්න මිනිස්සු gather වෙච්ච times ටික පෙන්වන්න කිව්වොත් ඒක පෙන්වන්න පුළුවන්. නැත්තම් මට පෙන්වන්න ඕන නම් blind cross වෙච්ච video clips ටික විතරක් ගන්න ඕන නම් filter කරන්න පුළුවන්. ඊළඟ මෙතන තියෙනවා අපි තව human retrieval කියලා එකක්. මෙතනදී මේක වැදගත් ඔප්ෂන් එකක්. ඔයාලා AI කැමරාවක් වගේ යනවා නම් ඔයාලට පුළුවන් අපිට පුළුවන් පික්චර් එකක් අප්ලෝඩ් කරලා ඒ සිමිලරිටි එක ඇඩ්ජස්ට් කරලා අපිට සර්ච් කරන්න පුළුවන් කොච්චර වෙලාවක් මේක ඒකට ගැලපෙන මිනිස්සු වීඩියෝ ක්ලිප් මොනවාද උදාහරණයක් විදිහට මම දන්නවා මිනිස්සෙක් මම යාගේ ෆොටෝ එකක් ගන්නවා මම මේ ෆොටෝ එක මේකට දාලා සර්ච් කරලා මගේ සම්පූර්ණ තියෙන ඩිවයිස් ටික මෙතන සිලෙක්ට් කරනවා ඩිවයිස් ටික සිලෙක්ට් කරලා මම මෙතනදී ඔප්ෂන් එක දෙනවා සර්ච් කරන්න එතනදී ඒ වීඩියෝ ක්ලිප් වල මට පෙන්නනවා මොන වෙලාවලද මේ මිනිස්සයා අපිව වෙලා තියෙන්නේ for example අපි හොරෙක් කියලා ගන්නකො ඔව් හොරගේ ෆොටෝ එකක් දැන් අපිට හම්බුණා ඔව් මේක රිටේල් ෂොප් එකක් ඔව් ඒතර ෂොප් එකට මම කවද ආවේ මොන ටයිම් එකද ආවේ කියලා ඩීටේල් ගන්න පුළුවන් ගන්න නේද අනිවාර්යයෙන් මම හිතන්නේ අසන්ත අපිට මේ කොහොමත් ඊළඟ ප්ලෑන් එකක් තියෙනවනේ අපේ AI ටෙක්නොලොජි කියන අපේ AI ප්‍රොඩක්ට්ස් ගැනයි ෆීචර්ස් ගැනයි වෙනම ට්‍රේනින් එකක් fully totally කරන්න අනිවාර්යයෙන් ඒ වෙලාව අපිට in detail මේ ගැන විස්තර කරන්න පුළුවන් වෙයි AI topic එක යටතේ අනිවාර්යයෙන් ඒක අපිට ඔක්කොම ටික vehicle recognition human recognition face recognition ඔව් මේක දැන් ප්‍රැක්ටිකලි අපිට ඔයාලට කරලා පෙන්නන්න ඕනේ මෙහෙම දැන් අද දැන් IMS software ගැන අපි කතා කරන්නේ IMS මේවා තියෙනවා කියලා ඔයගොල්ලෝ දැනගන්න පුළුවන් ඊට පස්සේ AI මේ features ටික products ටික බලවට පස්සේ ඔයගොල්ලන්ට මේක පැහැදිලිවම තේරෙයි මේක in detail අනිවාර්යයෙන් ශාබි ඉතින් දැනට දැනගැනීම පිණිස තමයි ඔයාලට පොඩි අදහසක් අපි දුන්නේ ඊට පස්සේ මෙතන ගන්න පුළුවන් ශාබි reports මෙතන reports වලදී අපි දන්නවා people counting camera දාලා තියෙනවා people counting report එක ගන්න පුළුවන් footfall එක ඊළඟට intersection analysis කියන්නේ ඔයාලා traffic camera පාවිච්චි කරනවා නම් එතනදී intersection analysis එක පාවිච්චි කරලා ඔයාලට පුළුවන් in and out ඒ ටික ගන්න queue management කැමරාවක් පාවිච්චි කරනවා නම් ඔයාලට පුළුවන් queue management සම්බන්ධ data මෙතනින් ගන්න උදාහරණයක් විදිහට waiting time එක කොච්චර තිබිලා තියෙනවද එහෙම නැත්නම් regional comparison එකක් කරන්න ඒ වගේ දේවල් කරන්න පුළුවන් ඊට පස්සේ waiting duration එකත් report එකක් ඔයාලට ගන්න පුළුවන් ඔයාගේ people counting support කරන කැමරා එකක් තියෙනවා නම් ඔයාලට බලන්න පුළුවන් මොන time වලද උදාහරණයක් විදිහට waiting වැඩිපුර තිබිලා තියෙන්නේ ඊට පස්සේ ඔයා මේක heat map cam එකක් use කරනවා නම් ඔයා දන්නවා food city වගේ ගත්තොත් මේ වගේ supermarkets ගත්තට පස්සේ heat map camera වගේ ඒවා use කරනවා දැන් touch ආවේ නේද අනිවාර්යයෙන්ම ඒ කියන්නේ මොන areas වලද කට්ටිය ගොඩක් ගැවසෙන්නේ කියලා අපිට monthly weekly report එකක් ගන්න පුළුවන් මේ ගොඩට fish eye camera එකක් වගේ ගත්තොත් එහෙම ලොකු area cover කරනවානේ ඒකට ඒකෙන් ඒගොල්ලන්ට sand දේවල් බලා ගන්න පුළුවන් අනිවාර්යෙන්. ඉතින් අපි ගත්තොත් එහෙම heat map වගේ එකක් generate කරන්න බැරි හැකියාව තියෙනවා. ඊළඟට මේ ගොඩක් කට්ටිය common පාවිච්චි කරන දේ තමයි skin surface temperature කියන එක. ඔයාලා equation කැමරාවක් හරි නැත්නම් Minmo thermal terminal දැන් අපි ගත්තා තියෙනවා face recognition terminal
ටෙම්පරේචර් ස්ක්‍රීන් කරන්න පුළුවන්. ගොඩක් ක්ස් කන්ටරෝල් මේ ට්‍රේනිින් ගෙන පැහදිලි මොකුම් එක්ස්ලන් කර අයිටම්ස් පෙන්වා කන්ෆික් කල පෙන්වනේ ජනසන් ඕ ඉතින් ඒ වගේ රිපෝට් එකක් මෙතරින් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඊළඟට රියල් ටයිම් ඩෙන්සිටි කියන්න ඇත්තනම අපිට බලන්න පුළුවන් කැමරාවකට ඇනලයිස් කරලා බලන්න පුළුවන් සාමාන්‍යයෙන් අපි හිතමු shopping mall එක ප්‍රධාන ශාලාවක් වගේ ගත්තොත් ඒ ශාලාවේ වැඩිපුර මිනිස්සු ගැද වෙලා ඉන්න ටයිම් ඩෙන්සිටි එක අපිට බලන්න පුළුවන්. ඊළඟ ටෙම්පරේචර් මැප් කියන එකත් අපිට ගන්න පුළුවන්. මේක ඇවිල්ලා ඇත්තටම ඉන්ඩස්ට්‍රියල් පැත්තට යන ඒවාට ඒ කියන්නේ ටෙම්පරේචර් කැමරා ගහලා තියෙනවා නම් ඔයාට පුළුවන් උදාහරණයක් ෆැක්ටරි එකක් කියමුකෝ. එතන මේ හීටර් මැෂින් තියෙනවා. ඒව මොනිටර් කරන්න පාවිච්චි කරන දේවල්. එතන මේ ඔක්කොම මේ සම්බන්ධ රිපෝට් ජෙනරේට් කරන්න පුළුවන් අවස්ථාව තියෙනවා. එතන මේක පැහැදිලි වෙනසක් තියෙනවා ෂබි නේද? data retrieval කියන්නේ data කියලා ගන්න වීඩියෝ හරි ෆොටෝ හරි. රිපෝට් කියලා කියන්නේ සම්පූර්ණ මේක ඇනලයිස් කරලා ඔයාට ගන්න පුළුවන් ස්ටැටිස්ටික්. ඒකම ඉන්ටරෙස්ටිං දෙයක් තමයි මේ AI ඩෑෂ්බෝඩ් කියලා තියෙන්නේ. ළඟදී ආපු අලුතෙන් ඇඩ් වෙච්ච දෙයක්. මෙතනදී ඔයාට පුළුවන් අර අපි කලින් කතා කරන රිපෝට්ුයි ඩේටයි ගන්න පුළුවන් කියලා. ඒක වෙච්ච දේවල් ගැන. මේක රියල් ටයිම් වෙන දේවල් ගැන මට මේ හැමදේම චෙක් කරන්න පුළුවන්. කියන්නේ මේ ඩෑෂ්බෝඩ් එකක් විදිහට මේක වෙනම ස්ක්‍රීන් එකෙන් දාලා තියන්න පුළුවන්. මේ fully يعني AI part එක mainly handle කරන්න පුළුවන් විදිහට මේ ඩෑෂ්බෝඩ් එක නේද? ඩෑෂ්බෝඩ් එක දාන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට මෙතන අපිට බලමු එහෙම කැම් එකක් ෆේස් පෙන්වන්න පුළුවන් කැම් එකක් තිබ්බොත් එහෙම මෙතන දකුණු පැත්තේ වාට පෙන්වනවා රියල් ටයිම් ෆේස් කැප්චර් වෙලා තියෙනවා කියලා. වගේ ෆේස් ඩේටාබේස් එකක් වා මේකට ඩිෆයින් කරලා තියෙනවා නම් ඒ ෆේස් ඩේටාබේස් එකත් එක්ක කම්පෙයාර් කරලා මේ කවුද කියලා ඔයාට බලන්න හැකියාව තියෙනවා. ඊට අමතරව ටෙම්පරේචර් කැමරාස් වගේ දැම්මොත් එහෙම ටෙම්පරේචර් ස්ක්‍රීනින් තර්මල් කැමරාස් වගේ දැම්මොත් එහෙම හයි ටෙම්පරේචර් ස්ක්‍රීනින් ආපු කට්ටිය නැත්නම් මාස්ක් දාලා නැති කට්ටිය ඒ වගේ ඩීටේල්ස් එකක් මෙතන ගන්න පුළුවන් නේද? ඔව් ෂබි. ඒ වගේ එකක් ගත්තොත් එහෙම අපිට පුළුවන් AI ඩෑෂ්බෝඩ් එකේ ටෙම්පරේචර් වගේ එකට යූස් කරනවා නම් අපිට පුළුවන් AI ඩෑෂ්බෝඩ් එකට ගිහිල්ලා මෙතන තියෙනවා ස්කින් සර්ෆේස් ටෙම්පරේචර් කියලා ඔප්ෂන් එකක්. මේක දාලා තියන්න. එතකොට මේකේ තියෙන ටෙම්පරේචර් කැමරා එක දාලා අපිට පුළුවන් රියල් ටයිම් ටෙම්පරේචර් මොනිටර් කරන්න. මෙතන පෙන්නනවා දැන් උදාහරණයක් විදිහට ඔව් සිකියුරිටි පොයින්ට් එක වගේ මේක තියෙනවා නම් මේ මොනිටර් එකක් ගහලා අපිට තියන්න පුළුවන්. එතන පෙන්නනවා සිකියුරිටි එක්කෙනාට බලා ගන්න පුළුවන් රියල් ටයිම් එන්නේ කවුද? එයාගේ නම මොකද්ද? රෙජිස්ටර් වෙලා ඉන්න කෙනෙක්. ඊළඟට එයාගේ ටෙම්පරේචර් කීයද? ඇබ්නෝමල් කීයද? මාස්ක් නැතුව කී දෙනෙක් එනවද? නෝමල් ටෙම්පරේචර් කී දෙනෙක් එනවද? ඔක්කොම අවුට්පුට් එක ගන්නත් පුළුවන්. එලාම් එකක් පොඩි එලාම් එකක් අවුට්පුට් එක ගන්නත් පුළුවන්. ඒතර මේ ඇත්තට මේ AI ඩෑෂ්බෝඩ් කියන එක අපි පාවිච්චි කරන්නේ ප්‍රැක්ටිකලි ලයිව් ඔයාට බලන්න ඕන නම් යම් මොනාරි සිනාරියෝ එකක්. ඒකට තමයි AI ඩෑෂ්බෝඩ් කියන ඔප්ෂන් එක අපි පාවිච්චි කරන්නේ ශබි. ඒතර මෙතන තව ගොඩක් දේවල් තියෙනවා මල්ටි ටාගට් ටයිප් මෙතන තියෙනවා අපිට පුළුවන් ටාගට් එකක් දීලා එනේබල් කරගන්න. මෙතන දැන් උදාහරණයක් විදිහට human and vehicle දෙකම එකපාර ජෙනරේට් කරන්න තමයි මේ ඔප්ෂන් එක දීලා තියෙන්නේ ශබි. ඔව්. ඒකම තව තියෙනවා අපේ AI ඩෑෂ්බෝඩ් එකට ගියොත් කොහොමද අපි මේ AI ඩෑෂ්බෝඩ් එක ගැන වෙනම කතා කරනවා AI පැත්තට එනකොට. මොකද අපි වෙනම සෙපරේට් ට්‍රේනින් එකක් අපි ලෑස්ති කරලා තියෙනවා AI වලටම. ඒතර ඔයාලට මේ ගැන වැඩිදුර විස්තර ඒ ට්‍රේනින් එකට සම්බන්ධ වෙලා දැනගන්න පුළුවන් සම්පූර්ණ මේ behavior analysis, event dashboard, arming and tracking දේවල් කරන්නේ කොහොමද? traffic accident alarms ඒවා ගෙන්න ගන්න කොහොමද කියන එක අපි ඉතා ඉක්මනින් ඔයාලට ගේන්න බලාපොරොත්තු වෙනවා. හරි. මම හිතන්නේ ශාබි අපි කවර් කරා මේ වීඩියෝ ඇප්ලිකේෂන් පැත්තේ නැත්තම් CCTV පැත්තේ ගොඩක් දේවල් අපි කවර් කරා. ඊළඟට අපි access control පැත්තට ඉක්මනට ආවොත් එimhe access control එක වල පේනවා steps 4ක් තියෙනවා මෙතන. ඊළඟට Q&A එකේ අපි පොඩි ප්‍රශ්නයක් තියෙනවා අපි ඒකටත් ලබා දෙමු උත්තරයක්. අනිවාර්යයෙන්. Is there any possibility to retrieve movement of person vehicle who has come to area by feeding his photo into the system? ඔව්. ඒක පුළුවන් සිතත් කරන්න අපේ තියෙනවා white list සහ black list කියලා සිස්ටම් එකක්. එතනදී ඔයාලට පුළුවන් white list හරි black list හරි දාන්න. නැත්නම් VIP ගේමුකෝ අපි උදාහරණයක් විදිහට jewelry shop එකක් කියලා එකම ගොඩක් high end buy කරන customer කෙනෙක් වෙන්න පුළුවන්. එයාව පුළුවන් අපිට දැන් CCTV system එකම face data ටික save කර ගන්නවා. face capture කැමරාවක් වා දාලා තියෙනවා නම් face photos ටික වෙනම search කරලා save කර ගන්නවා. ඔයාලට පුළුවන් ඒක base කරගෙන database එකක් හදන්න. නැත්නම් customer ඩයිල මූණ පෙන්නලා ෆොටෝ එකක් දෙන්න කියන්න ඕනේ නෑ. CCTV එකෙන්ම ගන්න කැමරාවෙන් face grade කරලා ගත්ත කැමරාවෙන් ගත්ත ෆොටෝ එකක් ඔයාලට import කරලා ඒකට නමක් දෙන්න පුළුවන්. උදාහරණයක් මේ customer මෙයා VIP කෙනෙක්. නැත්නම් මේ customer මෙයා හොරෙක්. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඒක කන්ෆිගර් කරලා තියන්න රියල් ටයිම් ඇලර්ට් එකක් එන්න. මම හිතනවා ඔයාලට උත්තරේ හම්බෙන්නේ නැති කියලා. මේ පිළිවෙල කියන්නේ face recognition පැත්ත සහ number plate අපේ AI පැත්තේ තියෙන ටොප්ම ටෙක්නොලොජිස් දෙක. අනිවාර්යයෙන්. අපි ඒ දෙක ගැන වෙනම AI ගැන අපේ කරන ට්‍රේනින් එකේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක fully මේ කතා කරන සම්තේ ගැන. අනිවාර්යයෙන්. අපි ඊළඟ access control පැත්තට ගියොත් එහෙම access control පැත්තේ ඉස්සල්ලාම තියෙන්නේ මෙන්න මේ concept එක ගැන පැහැදිලි idea එකක් ඔයාලට තියෙන්න ඕනේ.
පර්සන් ඇක්සස් කන්ට්‍රෝල්. පර්සන් කියන්නේ ඇත්තනම ශබි අපි ගත්තොත් එහෙම ඇක්සස් දෙන්න ඕන කට්ටිය කවුද කියන එක. තර මේක කම්පනියන්න කම්පනීන්න එම්පලොයිස්ලා. එතර අපිට මෙතනති අම පැත්තවාට පැදිලිව පේනවා වාට අවශ්‍යය ඩිපාර්ටමන්ට් ස්ට්‍රක්ෂ හදන්න පුළුව හැ මෙතනති පලවෙනි තමයි රූට් ලෙවල් එක තියනමල එක ෆෝල්ඩර එකයි එකනවාට තව ෆෝල්ඩ නේමයක් වගේ දෙන්න කම්පනේමයක් වගේ දෙන්න පුලන් ගැන පේරන් කම්පන එක කියගන්න අන්න හරි ඊට ස්වාට පුල මේක යටතේ ඕන තරම් සබ්බයව හදන්න මෙතන ඇඩ්කරට එක සිලෙක්කර ඇඩන මේ යටතේ ඔන්න තව සබ්ය හදන්න මේ වගේ හදහදා යන්න පුළුව ඉලා මෙතන පොඩි ටික්කයක් තින මේක දැම්මත් එහෙම වාගේ හික්මිෂන් කියක සිලෙට කරොත් මේ සබ්බල ඉන්නට ඔක්කො එක පාර පෙන්න්න හැබ මේ ටික් එක සිලෙට් කර නැත්තන් වාට පෙනට මේ හික්විෂන් කියන එක කට්ට විතරයි එතකොට වාට මෙතන ටික්ක කොන් කල බලන්න පුලම් ගොඩකට ඕගනයිසේෂන එක ඉන්න කට්ටිය සමරට වාට මේක යුසව හදනකොට පර්සන් කෙන කට්කට වට මේන්ම හික්විෂන් කියන ලෙවල්ල එක හෙට කරන්න පුල නැත ශබි හික්විෂන් ෆයිනන්ස් කියනගෙන අත් කරන්න පුල එතර ඒක සම්පන් ෆලෙක්සිබිලිට තියෙනවා ඊලකට ශපය බලොත්තම පසන්ස්ලා ඇඩ් කරන හැටි මෙතන පොඩි ඇති මේ රිසෝස ටටික් කල ලක්න දෙයක් මේ අලුත ඇඩලති සම්පනවට අගල බල ල සිටමික පසන්ස්ල කියනකින්නද කාඩ් කියක්වා රේෂ්ට කල තිනද ෆිංග පින් කිය රේෂ්ට කල තිනද ෆේස් ඩේට කොච්චර තියෙනද කියන එක ඊළඟට ආට මෙත තවක තින ඩිවයිස් එකක් සිලට අප ෆිංග පින් ඩිවයිසක් එකට ඇඩ් කල ම ඉස්සලම මනා කරන්න දිවයිස ඇට් කරන්න බෑ අපි ඩිවයිස් මැනෙජ්මන්ට ගිහිල්ල බලමු අපේ ශබි මොනාද තියන ෆිංග පින් ඩිවයිස් කියල ෆිංග පින් බලන්න ලේසිට ඩස් කේ කියල පටන්ගන්න ෆිංග පින් ඒ වන් කියල පටන්ගන්න මයිද ෆිංග පින් ෆිංග පින් ඩිවයිස් කීප අත්තීර ෆේසය කට් කරන බලන හොදයින ඔව නේද ත්‍රීෆෝර්න එකත්ති වන ෆෝන් ඇතිය මේ ත්‍රීෆෝන් කියන විශේෂ ඩිවයිස් එකක් ෆේස්කේෂන් ගත්තර පස්සේ ෆේස්කේෂන් ෆිංග පින් කාඩ් තුනම තියෙන බජට්කට ගන්න පුලන් ඩිවයිස් කියන සාහනෙන් උපේල් 40 වගේ අඩුවෙන් ගන්න පුලන් මාර්කට් එකේ තියෙන හොඳ ඩිවයිස් එකක් නේද 3 මේක හොඳ ඩිවයිස් මේ බජට් පැත්ත නේ ඔව් ගොඩක් කට්ටිය මේ මම දන්නවා ප්‍රොජෙක්ට් වල යූස් කරනවා දැන් මේ මෙන්න මේ ටර්මිනල් එක DS K1T341 AMF කියන එක අපි මේ ඇක්සස් කන්ට්‍රෝල් කරනකොටත් අපි මේ ඩිවයිස් එක පෙන්වනවා නේද පෙන්වනවා ඉතින් අපි යමු පර්සන් කියන මොඩල් එකට ආපහු මෙතන රිසෝස් ස්ටැටික්ස් වල තමයි හිටියේ. මෙතන අපිට පුළුවන් ඩිවයිස් එක සිලෙක්ට් කරන්න. මම මේ ඩිවයිස් එක සිලෙක්ට් කරාට පස්සේ කවුන්ටින් එකේ මට බලන්න පුළුවන් ඒ ඩිවයිස් එකේ කී දෙනෙක් ඉන්නවද? ෆේස් කීයක් රෙජිස්ටර් කරලා තියෙනවද? ඒ විස්තර ටික අපිට බලන්න හැකියාව තියෙනවා. right ඒක මේ රිසෝස් ස්ටැටික්ස් කියන දැනට ඔයාලට බලන්න පුළුවන්. ඊළඟට අපි බලමු ඔයාලා කොහොමද මේ ලේසියෙන්ම වාගේ ඉන්න එම්ප්ලොයි ඩේටාබේස් එකකට ඇඩ් කරගන්න කියලා. දැන් කට්ටිය තියෙන ප්‍රශ්නයක් තමයි දැන් 1 by 1 ඇඩ් කරනවා ශාපි අපි ඇටෙන්ඩන්ස් වලදී කතා කරා. ඔව්. මෙතනදී ඇවිල්ලා කෙලින්ම 1 by 1 ඇඩ් කරගන්න ඕනේ. පර්සන් ID එක එන්ටර් කරලා. මෙතනදී තව දෙයක් හයිලයිට් කරන්න ඕනේ. අපි ඇටෙන්ඩන්ස් වලදී මේ කතාව ඔයාලට කිව්වා. මෙන්න මේ ඉස්සරහට බින්දු දාන්න එපා. මේ පර්සන් ID එක ක්‍රියේට් කරලා අනිවාර්යෙන් බින්දු ටික නැතුව දැන් අපේ software එකේ තියෙන පොඩි ඉෂුව එකක් තමයි ඒක ඊළඟ version එකේ හදලා ඇති කියලා අපි හිතනවා. අපි highlight කරලා යවුවා. මේක බින්දුව තිබ්බොත් එහෙම සමහර device සමහර access control device වලට ඒක බින්දු ටික නැතුව තමයි device එකේ save වෙන්නේ. ඒතකොට software එකේ තියෙන බින්දු ටික එක්ක device එකේ බින්දු ටික නැතුව එතකොට පොඩ්ඩක් ඒක complete එකක් එන්න බලනවා. ඒ නිසා අනිවාර්යෙන් ඔයා ID එක හදනකොට බින්දු නැතුව දාන්න සහ ඔයා ඩුප්ලිකේට් වෙන්නේ නැති එකක් ගොඩක් කරලා දාන්න ඒක NIC නම්බර් එක නැත්නම් EPF නම්බර් එක වගේ එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඔයා මෙතනදී නම දාන්න පුළුවන් ඔයාට මේ ජෙන්ඩර් එක සිලෙක්ට් කරන්න පුළුවන් ටෙලිෆෝන් නම්බර එක එන්ටර් කරන්න පුළුවන් ඊමේල් එක පුළුවන් ඊළඟට මෙතන ක්‍රෙඩෙන්ෂල් කියන තැන ඇවිල්ලා ඔයාට ක්‍රෙඩෙන්ෂල් රෙකෝඩ් කරන්න පුළුවන් අපි ඇක්සස් කන්ට්‍රෝල් වල පෙන්නුවා මෙතනදී කෙලින්ම ඩිවයිස් එකෙන් ඔයාට රෙකෝඩ් කරන්නත් පුළුවන් මෙතන මේ සෙටින්ග්ස් වලට ගිහිල්ලා කෙලින්ම ඩිවයිස් එක සිලෙක්ට් කරලා එහෙම නැත්නම් ඔයාට USB වගාව එන්රෝල් මැෂින් එකක් තියෙනවා ලෝකල් කියන එක ඔප්ෂන් එක ගිහිල්ලා ඔයාට එන්රෝල් කරන්න හැකියාව තියෙනවා ඊළඟට කාඩ් ඇඩ් කරන විදිහටමයි ෆින්ගර්ප්‍රින්ට් ඇඩ් කරන්නේ ඊට අමතරව ෆේස් එක ඇඩ් කරන්නත් පුළුවන් ඔයාට මෙතනින් අර විදිහටමයි ඔයාට පුළුවන් ක්‍රම තුනකට ඇඩ් කරන්න එක්කෝ ෆේස් එක අප්ලෝඩ් කරන්න පුළුවන් ගහලා තියෙන ෆොටෝ එකක් නැත්නම් දීලා තියෙන වෙබ් කැමරා එකකින් ෆොටෝ එකක් ගන්න පුළුවන් ඒ කියන්නේ ලැප්ටොප් එකේ නම් වගේ නම් පාවිච්චි කරන්නේ නැත්නම් රිමෝට් කලෙක්ෂන් කියන ඔප්ෂන් එක පාවිච්චි කරලා ඔයාට පුළුවන් ඩිවයිස් එක ඩිරෙක්ට් සිලෙක්ට් කරලා ඩිවයිස් එකෙනුත් ඔයාට ඕන මේ විදිහට සිලෙක්ට් කරලා ට්‍රිගර් කරවලා කැප්චර් කරවන්න එතකොට මෙතනදී බේසිකලි අපි කතා කරේ ඔය කියන ක්‍රෙඩෙන්ෂල්ස් එක ඇඩ් කරගන්න එක පිළිබඳ 1 by 1 ඇඩ් කරනවා නම් ඒ ටික කරන්න පුළුවන් එක මෙතනදී අපි තව දෙයක් කියනවනේ මෙන්න මෙතන මේ තියෙනවා කස්ටම් ප්‍රොපර්ටි කියලා එකක් සමහර කස්ටමර්ස්ලා ඉල්ලන්න පුළුවන් මට මේ මගේ එම්ප්ලොයිගේ වයිෆ් ගෙනම ඕනේ වයිෆ්ස් නේම්
ඔයාගේ දේවල් නැත්තම් මේ ෆාදර්ස් නේම් වගේ දෙයක් ඕනේ කියලා. ඔයාලට මෙතන කස්ටම් ෆීල්ඩ් ඕන තරම් ඇඩ් කරන්න පුළුවන්. ඔයා මෙතන එම්ප්ලොයි ඇඩ් කරන්න යනකොට ඔයාලට යට පේනවා ඇඩිෂනල් ඉන්ෆර්මේෂන් වල වෙනම මේක ඉන්ෆර්මේෂන් එක පෙන්නනවා. මම හිතන්නේ අප්ඩේට් වෙන්න පොඩි වෙලාවක් යයි. ඒ ඇඩිෂනල් ඉන්ෆර්මේෂන් වලත් ඔයාලට ඒ ටික එන්ටර් කරන්න පුළුවන්කම ලැබෙනවා මේක හරහා. හිතන්නේ අප්ඩේට් වෙන පොඩි වෙලාවක් යයි. මෙතනදී ඔයාලට කස්ටම් ප්‍රොපර්ටි එකක් දාලා කස්ටම් ප්‍රොපර්ටිස් වල අඩු වෙලා නැහැ. right ඉතින් බැලුවොත් එහෙම ඒක අපි පොඩ්ඩක් චෙක් කරන්න මොකද ගැටලුව කියලා. සාමාන්‍ය කස්ටම් මෙතන දිනවා. ඉතින් කස්ටම් ඉන්ෆර්මේෂන් කියලා මෙතන එතන වාට එන්ටර් කරන්න පුළුවන්. සමහර කස්ටමර්ස් ඉල්ලුවොත් එහෙම කස්ටම් ඉන්ෆර්මේෂන් එකක් එන්ටර් කරන්න අවශ්‍යයි කියලා වාට පුළුවන් එකක් ඩිෆයින් කරන්න මේක කරා. ඊළඟට වා සාමාන්‍ය පර්සන්ව ඇඩ් කරාට පස්සේ මම මෙතන දැන් 3 දාලා ඇඩ් කරන්න අපේ ශබීව ඇඩ් කරමු බලන්න. ශබී ඉන්නවා දැන් තවනේ. සඳුත් ඉන්නේ. අත්තින්න නෑ. right මේ වගේ අපිට ඇඩ් කරන්න පුළුවන්. හැබැයි ගොඩක් වෙලාට තියෙන කරදරේ තමයි 1 by 1 නම් ඇඩ් කරන්න ගියාම හරි කරදරයි. කට්ටිය ඉතින් මේ බලන්න හැම වෙලේම ෂෝට් කට් යන්නේ ශබී නේද? අනිවාර්යෙන්. එතකොට දැන් මේ යූසර් එන්රෝල්මන්ට් පැත්ත එක ඔයාලට බලුවම පේනවා මෙතන ඉම්පෝර්ට් එක්ස්පෝර්ට් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. මෙතනදී ඉම්පෝර්ට් ඔප්ෂන් එක පාවිච්චි කරලා අපිට පුළුවන් එකපාර බල්ක් ඉම්පෝර්ට් කරන්න. මෙතන තියෙන වැදගත්කම තමයි දැන් අද කාලේ නම් ගොඩක් කට්ටිය දැන් ෆින්ගර්ප්‍රින්ට් වලින් කාඩ් වලින් අයින් වෙලා ෆේස් පැත්තට එනවා. ෆේස් පැත්තත් බල්ක් ඉම්පෝර්ට් කරන්න ඔප්ෂන් එක අපි දැන් දීලා තියෙනවා. එතකොට අපි මුලින්ම කතා කරමු පර්සන් ඉන්ෆර්මේෂන් බල්ක් ඉම්පෝර්ට් කරන එක ගැන. මෙතන ටෙම්ප්ලේට් එක ඔයාලට ඩවුන්ලෝඩ් කරලා බලන්න පුළුවන් Excel ටෙම්ප්ලේට් එකක්. ඒකේ තියෙනවා විස්තර ටික සම්පූර්ණයෙන්ම ඔයාලට තියෙන එකට එන්ටර් කරන්න. එතන එන්ටර් කරද්දී ඔයාලට පැහැදිලිව කියන්න ඕන දෙයක් තමයි හරියට ඩීටේල් එන්ටර් කරේ නැත්නම් ඒක ඉම්පෝර්ට් වෙන්නේ නැහැ. එතකොට ඔයාලට ඒ Excel එක ඕපන් කරලා බැලුවට පස්සේ ඔයාලට පේනවා මෙන්න මේ වගේ මම ඔයාලට ඕපන් කරලා පෙන්නන්නම් මේ Excel එක. මෙන්න මේ වගේ Excel එකක් තමයි තියෙන්නේ. මේ Excel එක ගත්තොත් එimhe ඔයාලට පේනවා මෙතන person ID, organization, person name, gender මෙතන guideline එකක් දීලා තියෙනවා. ඒ guideline එක පාවිච්චි කරලා තමයි හරියට මේක එන්ටර් කරනවා. වැඩි විස්තර කතා කරන්න යන්නේ නැහැ. අපි කලින් මේ ගැන කතා කරලා තියෙන නිසා. ඊළඟට face ගැන මම පොඩ්ඩක් කියන්නම්. මෙතනදී ඔයාලට කරන්න තියෙන්නේ ඔයා ඉම්පෝර්ට් කරන ඉස්සෙල්ලාම ඉම්පෝර්ට් කරගන්න ඕන අනිවාර්යෙන් personsලා ටික. ඊට පස්සේ ඔයාගේ photos ටික ගහලා නම් already තියෙන්නේ. හැම photo එකක්ම rename කරන්න ඕනේ ඒ person ID එකට. ඒ කියන්නේ photo එක rename කරනවා person ID එකට. ඊට පස්සේ ඔක්කොම ටික zip කරලා තනි ෆෝල්ඩර් එකක් විදිහට හදාගෙන තනි ෆයිල් එකක් විදිහට හදාගෙන zip ෆයිල් එකක් විදිහට හදාගෙන මෙතන ඉම්පෝර්ට් කරාට පස්සේ ෆොටෝ ටිකත් ඔටෝමැටිකලි සිස්ටම් එකට එකපාර අප්ලෝඩ් කරන්න පුළුවන්. ඊළඟට මේකට කාඩ් තියෙන බන්ඩල් එකක් වාට එකපාර බැච් ඉෂුව කරන්න ඕන නම් ඔයාට පුළුවන් මෙතනදී බැච් ඉෂුව ඔප්ෂන් එක පාවිච්චි කරලා එකපාර මෙතනින් USB රීඩර් එකක්ද නැත්නම් ඩිවයිස් එකද කියලා තෝරලා මම මෙතන ඩිවයිස් එක ඕනනම් තෝරන්න. මෙතනින් පුළුවන් අපිට මෙතනින් ඉෂුව කරගෙන යන්න. ඒ කියන්නේ දැන් කාඩ් රීඩර් එක ගහන්න තමයි තියෙන්නේ. ඒතර ගහනකොට මේ හැම එකක්ම 1 by 1 එයාට කාඩ් එකක් අසයින් වෙනවා. ඒතර ওই විදිහට අපිට කරන්න හැකියාව තියෙනවා. ඊළඟට තව ඔප්ෂන් එකක් තමයි අපි get from device කියලා. සමහරව දන්නවා අපි fingerprint machine වල තියෙනවා මේ built in user interface එකක්. ඒතර ඔයාට පුළුවන් ගිහලා එතනත් employees slide කරන්න create කරන්න. හැබැයි කියන්න ඕනේ පැහැදිලි දෙයක් තමයි අපේ කට්ටිය වැඩ වරද්ද ගන්න තැනක් තමයි භාගයක් හදනවා software එකේ භාගයක් හදනවා device එකේ. අන්න හරි. එතන තමයි ප්‍රශ්නේ හැදෙන්නේම නේද? ඔව්. එහෙම කරන්න එපා. ඔයා එක device එකක් නම් තියෙන්නේ මුළු system එකටම ඔයා දාන්න යන device එකේ කරන එක ලේසියි අතන. device එකේ පෙන්නලා දීලා කරන එක ලේසියි. හැබැයි ඔයාගේ තියෙන්නේ device 3-4ක් නම් ටිකක් ලොකු office එකක් නම් කවදාකවත් device එකේ කරන්න යන්න එපා මේ වැඩේ. මොකද device එක register කරාට පස්සේ අනිත් device වලටත් ඔයා sync කරන්නත් ඕනේ. ඒ ප්‍රශ්න ටික ඔක්කොම එනවා. ඒ නිසා පැහැදිලිවම කරන්න ඕනේ software එකෙන් තමයි හැමදේම control කරන්න ඕනේ. එතකොට මේ get from device කියන එකෙන් පුළුවන් device එකේ තියෙන ඔක්කොම ටික users ලා ටික ඇදලා ගන්න. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඔයා ඒක කරන්න ඕනේ වට තියෙන එක device එකක් නම් විතරයි. එතකොට ඒක register කරලා මේකෙන් ඇදලා ගන්න පුළුවන්. හැබැයි ඔයා ගාව තියෙනවා නම් multiple device ඔයා පාවිච්චි කරන්න අනිවාර්යයෙන්ම software එක. කවදාකවත් මේ get from device කියන option එක පාවිච්චි කරන්න එපා. එතකොට ඒක conflict ඇති කරන්න පුළුවන්. අනවශ්‍ය ප්‍රශ්න වලට ගිහිල්ලා ඉර වෙන්න පුළුවන් වෙන්නේ. අනිවාර්යෙන්. එතකොට ශබී අපි පැහැදිලිව එක කියන්න ඕනේ මේ get from device කියන එක ඔයාලා පාවිච්චි කරන්න එපා.
ඔව්. ඊළඟට get from device කියන පාවිච්චි කරන්න එකම අවස්ථාවේ මම කිව්වේ එක device එකක් තියෙනවා නම් ඔයාලට device එක පැත්තට register කරලා පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඒ වෙලේදී software පැත්තට register කරන්නත් යන්න එපා ආපහු. ඉතින් ප්‍රශ්න අඩු කරගන්න තියෙන හොඳ වැඩේ තමයි software එක දාලා ඔක්කොම ටික config කරලා දාන එක හරිම ලේසියි. එක තැන දැන් මැනේජ් කරන්න තිබ්බනම් ලේසි ඇත්තටම. ලේසි. එතන මම හිතනවා ඔයාලට පැහැදිලි අයිඩියා එකක් නැති කියලා වගේ එන group එක හදාගන්න හැටි. එතන මෙතනදී import කරද්දී ඔයා අදාළ department එක කට්ටිය department by department import කරනවා. මෙහෙම select කරලා import කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා දකින්න ඇති අපේ import template එකේ ඔයාට තියෙනවා department එක හරියට enter කරන්න තැනක්. එතනදී මේ ඇවිල්ලා device import කරන template එක. එතනදී department එකක් import කරනකොට දැන් උදාහරණයක් විදිහට මම දැන් මේ තියෙන ටික export කරලා ඔයාලට පෙන්නන්නම්. මම මේ විදිහට මේක export කරොත් එහෙම right ඔයාට පේනවා මේ export කරලා තියෙන මේ file. මෙතන දින මේ department එක දාලා තියෙන විදිය. hikvision/IT/technical. ඉතින් ඔයාලා import කරනකොටත් මේ department වලට කඩා ගන්න ඕන නම් ඔයා අනිවාර්යෙන් මේ විදිහට enter කරන්න ඕනේ organization කියන එක. එතන ඔයාගේ ඉස්සෙල්ලා මේක import කරන කලින් ඔයා මේ structure එක හදලා තියෙන්න ඕනේ software එකේ. හදලා ඔයා import කරද්දී sub department එකත් පටන් ගන්න හැම වෙලේම අදාළ තැනින් ඔයා දාන්න ඕනේ // එකක් මෙතන මේ ෆෝමැට් එකට එන්ටර් කරා නම් ඔයාලට පුළුවන් වැඩේ කොට දාගන්න. ඒක අපිට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. Can we use IVMS for other products than Hikvision? ඇත්තටම IVMS එක other products than Hikvision පාවිච්චි කරන්න බෑ රමේෂ්. අපිට තියෙන එක ඔප්ෂන් එක තමයි මම කලින් සඳහන් කරා වගේ ඔයාට Hikvision DVR එකට හරි NVR එකට හරි වෙන බ්‍රෑන්ඩ් එකක තියෙන කැමරා කනෙක්ට් කරලා IVMS එකකින් live view playback කරන්න පුළුවන්. ඒ හැර directly connect කරන්න අවස්ථාවක් නැහැ. ඉතින් ඒකත් කියන්න ඕනේ. ඒකම ශබි අපිට තව දෙයක් අපි කියන්න ඕනේ. මෙතනදී අපි person import කරනකොට මම අපි කිව්වේ department එක ගැන කිව්වා. ඒකම අපි තව දෙයක් අපි කතා කරගමු. දැන් අපි දන්නවා persons ලා import කරලා තියෙන group හදලා තියෙන්නේ. හදිසියෙ හරි department එක මාරු කරන්න උනොත් කොහොමද ශබි? ඒක හොඳ ප්‍රශ්නයක්. අනිවාර්යෙන්ම එතකොට මේ වගේ අවස්ථා එන්න පුළුවන් නේද? ඩිපාර්ට්මන්ට් චේන්ජ් කරන්න අවස්ථාවක් එන්න පුළුවන්. ඔව්. මම ශබිව ට්‍රාන්ස්ෆර් කරන්නද ෆයිනෑන්ස් එකට? අයියෝ එපා. හරිම ලේසි. වාට මෙතන අදාළ යූසර් සිලෙක්ට් කරා change organization කියන තැනට ආවා. මෙතනින් ඇවිල්ලා ඕකේ කරන් දිනේ මම ඉතින් කරන්නේ නැහැ. ශබි ට්‍රාන්ස්ෆර් කරන්න බෑනේ ඉතින්. හරි. ඉතින් ඔයගේ වාට ඩිපාර්ට්මන්ට් එක මාරු කරන්න පුළුවන්. මම කට්ටියට පැහැදිලිද නේද මේ තියෙන ෆීචර්ස් ටික? ඔව් ඊට පස්සේ අපි කතා කරේ දැන් මේ පර්සන් ඇඩ් කරාට පස්සේ එයා ඇවිල්ලා ඕනලාගේ එඩිට් කරන්නත් පුළුවන්. මෙතනදී පොඩි දෙයක් තියෙනවා. තව වැලිඩිටි පීරියඩ් එකකුත් මෙතන තියෙනවා. අපිට කියන්න අමතකුණා. ඇක්සස් කන්ට්‍රෝල් දෙනවා නම් සාමාන්‍යයෙන් උදාහරණයක් ජිම් එකට වගේ මේක දානවා නම් අපි දන්නවා මාසෙන් මාසෙට එයාලගේ membership renew කරනවා නේ. අනිවාර්යයෙන්. ඒ වගේ වෙලාවට මෙතනදී පුළුවන් වැලිඩිටි පීරියඩ් එක අපිට සෙට් කරලා මාසයකට විතර තියන්න. ඊළඟට ඔටෝමැටිකලි අපිට මෙතනින් ඇවිල්ලා එක්ස්ටෙන්ඩ් කරන්න පුළුවන්. තව මාසයකට දෙකකට එක්ස්ටෙන්ඩ් කර කර යන්න පුළුවන්. ඊළඟට තව මෙතන තියෙනවා access control custom information resident information additional information කියලා. additional information ගැන අපි කිව්වා additional මොනවා හරි විස්තර ටික මෙතන තියෙන්නේ. resident information කියන එකේදීම ඔයා මේක එන්ටර් කරන්න ඕනේ. අපේ වීඩියෝ ඉන්ටර්කොම් එකක් පාවිච්චි කරනවා නම් ඒ වීඩියෝ ඉන්ටර්කොම් එකේ ඉන්ඩෝ පැනල් එක resident මෙයා කියලා කියන්න මෙතනදී ඇවිල්ලා බයින්ඩ් කරන්න පුළුවන් මේ යූසර්ට. එතනදී ඒක තමයි ඒ තියෙන ඔප්ෂන් එක. ඊට අමතරව access control වලදී අපි කියන්නම් මෙයා access group එකකට අපිට link කරන්න පුළුවන්. මෙයාට pin code එකක් අපිට දෙන්න පුළුවන්. super user කියලා තියෙන එකක් දෙන්න පුළුවන්. එතකොට අපි super user දුන්නාට පස්සේ යාට අපි හම්බ වෙන access control වලදී අපි සමහරවිට limit කරන්න පුළුවන් සති දවස්වල විතරයි යන්න පුළුවන්. උදේ 8:05 විතරයි කියලා අපිට. හැබැයි super user දැම්මම පස්සේ යාට ඕන වෙලාවක ඇතුළට යන්න පුළුවන්. extended open time කියන්නේ අපි ඇත්තටම මේ user unlock කරාට පස්සේ door එක සාමාන්‍ය ප්‍රමාණ කාලයකට වඩා වැඩි ප්‍රමාණයක් unlock කරලා තියෙනවා. උදාහරණයක් විදිහට අපේ disable කෙනෙක් වගේ disables වල ස්පෙෂලි තියෙන feature එකක් නේද ජාන්? ඔව්. ඊළඟට මෙයාව අර block list එකට add කරන්න පුළුවන්. මෙතනින් visitor කෙනෙක් විදිහට add කරන්න පුළුවන්. නැත්නම් device operator දුන්නාට පස්සේ device එයාට පුළුවන් එයාගේ credential එක පාවිච්චි කරලා device එකට log වෙන්නත් පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් ඔය option ටික තමයි ඔතන තියෙන හම්බෙන option ටික සහ bulk import ටික ගැන අපි කතා කරේ. දැන් අපි දන්නවා අපි මෙතනට එනකන් අපි structure එක හදාගෙන ලස්සනට වැඩේ කරගෙන තියෙනවා. ඊළඟට අපි යන්න ඕනේ access control කියන එකට. access control එකේ ඔයාලට පේනවා මෙතන template කියලා තියෙනවා. උඩ ගිය ගමන්ම template දෙකක් තියෙනවා. holiday template කියලා තියෙනවා. නිවාඩු දවස්වල ඔයා කොහොමද
වැඩ කරන්න ඕනේ කොලා අට පුළුවන් මෙතන හොලිඩේ ටෙම්ප්ලේට් එක ක්‍රියේට් කරලා හොලිඩේස් ටික සිලෙක්ට් කරලා මෙතන වාට සිලෙක්ට් කරන්න පුළුවන් කොච්චර ඩියුරේෂන් එකක්ද හොලිඩේ එකේ පවතින. කියන්නේ මුළු දවසමද නැත්තම් සිලෙක්ටඩ් වෙලාවක්ද කියලා දාන්න පුළුවන්. ඒතර මේ හොලිඩේ වල ඇක්සස් හම්බෙන්නේ නැහැ. ඒකයි තියෙන විශේෂත්වය. හොලිඩේ දවසේ ඇක්සස් බ්ලොක් කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන ටෙම්ප්ලේට් කියන එකේ වාට තියෙනවා ඕන තරම් වාට ටෙම්ප්ලේට් හදන්න පුළුවන්. ඩිෆෝල්ට් එක all day authorized all day denied කියලා. මම මෙතන හදපෙකුත් තියෙනවා working hours කියලා. ඒතර මට පුළුවන් කස්ටමර්ගේ අවශ්‍යතාවය අනුව මෙතනදී මම තව එකක් ඔයාලට අග්ගාලා හදලා පෙන්නන්නම්. මෙතනදී පුළුවන් මෙහෙම drag and drop කරන්න. ඒකල මේකට ටයිප් ක්ලික් කරන්න. ඒතකොට ක්ලික් කරාට පස්සේ ඔයාලට පුළුවන් මෙතන උදේ 8 හවස 5 ගියමු. ඒතකොට ඔයාලට පුළුවන් මෙතනදී මේක මේ විදිහට ටක් ටක් ගාලා එන්ටර් කරගන්න. ඊට පස්සේ ඔයාලට මේ ටිකම මේ ටෙම්ප්ලේට් එකම copy to week කියලා ඔප්ෂන් එක දුන්නාට පස්සේ ඔයාලට සම්පූර්ණ ටික සතියෙම copy වෙලා සතියෙම copy වෙනවා නේද? ඔව්. ඊට පස්සේ ඔයාලට පුළුවන් ටෙම්ප්ලේට් හදාගන්න. මේ ටෙම්ප්ලේට් එක තමයි access control දෙනකොට ඒ අදාළ ටෙම්ප්ලේට් එක දීලා තියෙන කාලය ඇතුළත විතරයි දෙන්නේ. ඊට පස්සේ මෙතන holiday කියන එකනේ ඔයාලට පුළුවන් මෙයාගේ holiday list එක අපි create කරගත්ත holiday list එක add කරගන්න. ඒතර ඔය කියන විදිහට අපි ටෙම්ප්ලේට් එකක් අපි හදාගන්න ඕනේ. ගොඩක් වෙලාවට ගොඩක් කස්ටමර්ස්ලා පාවිච්චි කරන්නේ all day authorized කියන ටෙම්ප්ලේට් එක තමයි. ඒක පැය 24ම access තියෙනවා. ඒතර අපි ඊළඟට වැදගත් කාර්යය තමයි මෙතන තියෙන access group කියන option එක. මේ access group කියන option එකේදී ඔයාලට තියෙන්නේ access group එකක් කියන්නේ මොකක්ද කියලා අපි ඉස්සලා කියමු නේද? අනිවාර්යයෙන් මේක තමයි අසන්ත. ඒ කියන්නේ අපි ඉස්සලාම දැන් පර්සන් කෙනෙක් ඇඩ් කරා, පර්සන්ට අදාළ ඩිපාර්ට්මන්ට් එක සයින් කරා, ඒවා ටික ඔක්කොම කරා. ඊට අමතරව දැන් අපිට කරන්න තියෙන අසන්ත ඊළඟට access group එක. එයාට මොකද්ද access දෙන්නේ කියලා තමයි දෙවෙනි ස්ටෙප් එක බලන්න යන්නේ නේද අපි දැන්? අනිවාර්යෙන්. අපි බැලුවොත් එහෙම අපි access group එකක් ගැන අපි කිව්වත් ඇත්තටම device එකක් person එක bind කරන තැන තමයි access group කියලා අපි අදහස් කරන්නේ. මෙතනදී අපිට කියන්න ඕන දෙයක් තමයි access group එකක් අපි ගත්තට පස්සේ සමහරලාට අපිට access group එකට වඩා හදන්න ඕනේ නෝ. උදාහරණයක් විදිහට අපි තියෙනවා ලොකේෂන් කීපයක door locks දාලා. ඒතර ඔයාට හැම user එකටම හැම lock එකකටම අවශ්‍ය access දෙන්න ඕනේ නැත්නම් ඔයාට පුළුවන් different access group හදන්න අවශ්‍යතාවය අනුව. උදාහරණයක් විදිහට මම මෙතන add කියන එකට ආවොත් මට පුළුවන් ඒක නමක් දෙන්න. මම හිතනවා උදාහරණයක් විදිහට මේ main door කියමුකෝ main door එක මේක. මම තෝරන්න ඕනේ මොන device එකකටද මම access දෙන්නේ. ඉස්සෙල්ලාම තෝරන්න මොන කට්ටියටද මම access දෙන්නේ කියලා. මෙතනදී අපිට පුළුවන් department එකක් select කරන්න. නැත්නම් one by one අපිට add කරන්න පුළුවන්. මේ වගේ තියෙන කට්ටිය අයින් කරන්න හැකියාව තියෙනවා. මේ වගේ one by one අයින් කරන්න පුළුවන්. ඒතර සම්පූර්ණ මෙතනින් පළවෙනි part එකෙන් අපි තෝරනවා කවුද මේකට access තියෙන පුද්ගලයෝ කියලා. දෙවෙනි part එකේදී යාට තෝරනවා මොන device වලටද යාට access හම්බ වෙන්නේ කියලා. ඊට පස්සේ අපිට පුළුවන් මේක save කරන්න. මේක save කරගමන් ඔයාලට පේනවා මෙතනදී තියෙනවා to be applied කියලා. ඒ කියන්නේ මේක හැදුවට තාම apply කරලා නැහැ device එකට. ඒතර apply කරන්න නම් පළවෙනි වතාවේ නම් මේක apply කරන්න device එකේ තාම මුකුත් අපි කරලා නැත්නම් first time නම් මේක apply කරන්නේ. මෙන්න මේ apply all to device කියන option එක අපි select කරන්න ඕනේ. ඒක select කරාට පස්සේ ඔයාලට පේනවා මේ විදිහට පොඩ්ඩක් ඉන්න මම screen එකෙන් ගියා මගේ මේ පැත්තට. ඊළඟට මෙතන මෙන්න මේ ඔප්ෂන් එක ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඒකම මෙතනදී පේනවා සම්පූර්ණ සියලු දේවල් ඇප්ලයි වෙලා තියෙනවා මෙතනදී. ඊළඟට ඔයාලා ඩීටේල්ස් කියන ඔප්ෂන් එකට ඔයාලා ගිහලා බලන්න පුළුවන්. මේකේ මොන මොන දේවල්ද ඇඩ් වෙලා තියෙන්නේ. දැන් උදාහරණයක් විදිහට මේ යූසර්ස්ලා තුන් දෙනා ඇඩ් වෙලා තියෙනවා. ඒ යූසර්ස්ලා ගෙනුත් මොනවාද ක්‍රෙඩෙන්ෂියල් ඇඩ් වෙලා තියෙන්නේ. දැන් උදාහරණයක් යසන්ත කියන කෙනාගේ නම ඇඩ් වෙලා තියෙනවා. ඊළඟට ෆින්ගර්ප්‍රින්ට් එකක් ඇඩ් වෙලා තියෙනවා. මාර්කේ ගත්තොත් නම විතරයි කියලා තියෙන්නේ. ඒ වගේ අපිට පුළුවන් ගන්න මොන යූසර්ද මොන ඩීටේල්ස්ද ඇඩ් වෙන්නේ කියන එක මෙතනින් චෙක් කරගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට අපි කතා කරා apply all to device කියන එක. ඊළඟට අපි ඇවිල්ලා මේ access group එක modify කරනවා. ඒක modify කරන්න පුළුවන් මෙන්න මේ බටන් එකෙන්. ඊට මම මෙතන නැති කෙනෙක් මම මේකට add කරනවා. දැන් තුන් දෙනා ඉන්නවා. මම 4 දෙනෙක් 4යි 5 දෙනෙක් 4 දෙනෙක් add කරනවා. මම save කරාට පස්සේ ඔයාලට පේනවා මේක දැන් modified වුණා. ඒක මෙතන උඩ තියෙන එක කහ පාට වෙලා තියෙනවා. එතන ක්ලික් කරලා තෝරන මට apply කරන්න පුළුවන්. නැත්නම් මෙතන මේක select කළත් මට මේවා තාදී apply all ඕනේ නැහැ. apply changes to device දුන්නා නම් අදාළ changes ටික විතරක් එයා device එකට apply කරගන්න. ඒතර ওই විදිහට තමයි access එකක් හදලා දාන්නේ. ඊළඟට අපිට check කරන්න පුළුවන් ඕන වෙලාවක මේක select කරලා apply status කියලා. ඒතර අපි ඉස්සලා apply කරනකොට එන window එක ආපහු open වෙනවා. මේකදී අපිට බලන්න පුළුවන් සම්පූර්ණ මේක apply වෙලා තියෙන දේවල් මොනවාද කියලා. ඒ කියන්නේ අන්තිමට apply කරද්දී apply කරපු දේවල් ටික. ඒ කියන්නේ අන්තිමට apply කරලා තියෙන ශබි. ඒ කියන්නේ අලුතෙන් කෙනෙක් විදිහට add කරලා තියෙනවා.
ඊළඟට ඩිස්ප්ලේ ෆේලියර් ඔන්ලි කියන එකත් ඔයාලට මෙතන ටික් කරගන්න පුළුවන්. එතනදී ඔයාලට පුළුවන් ෆේල් වෙච්ච මොනවා හරි රෙකෝඩ්ස් තියෙනවා නම් ඒක චෙක් කරගන්න. ඊළඟට මෙතන සර්ච් කියන ඔප්ෂන් එකක් දීලා තියෙනවා. එතකොට මේ සර්ච් කියන ඔප්ෂන් එකේ පුළුවන් ඕන වෙලාවක ඩිවයිස් එකක් අපිට මෙතන සිලෙක්ට් කරලා පර්සන් කෙනෙක්ගේ නමක් දාලා නැත්නම් නම එන්ටර් නොකර හරි ඒ ඩිවයිස් එකේ ඉන්න කට්ටිය කවුද කියලා බලා ගන්න. මේක ගොඩක් වැදගත් මම හිතන්නේ ශබි. අනිවාර්යයෙන්. මේ කියන්නේ මේ ඩිවයිස් එකට කවුද එන්රෝල් වෙලා ඉන්නේ, මේකට අදාළ කට්ටිය කවුද, මේකට මොකද්ද ඇක්සස් තියෙන්නේ. ෆුල් ඩීටේල් මෙතනින් බලන්න පුළුවන් නේ අසන්ත. බලන්න පුළුවන්. ඒතර ඒකම ඒ ඩිවයිස් එකේ දැන් උදාහරණ ශබී ගියොත් ශබීගේ පර්සන් ඩීටේල් ගිහලා තියෙනවා, කාඩ් එකක් ගිහලා තියෙනවා, ෆින්ගර් ප්‍රින්ට් එකක් ගිහලා තියෙනවා. ඒ වගේ data ටික ඔක්කොම මෙතනින් ඔන්ලයින් චෙක් කරන්න හැකියාව තියෙනවා ඕන කෙනෙක්ට. ඒතර ඔය ටික තමයි basically access configuration එකේදී අපි කරන්නේ. ඊළඟට advanced function පැත්තට ආවොත් එහම අපිට පුළුවන් DOA parameters මෙතනින් update කරන්න. DOA parameters කියන්නේ සාමාන්‍යයෙන් DOA එක කොච්චර වෙලා unlock වෙලා තියෙනවද දැන් මෙතන ගත්තොත් එහෙම DOA කියන එක select කරලා පස්සේ open duration එක DOA left open වෙලා අපි දන්නවා DOA එකට අපිට DOA sense එකක් ගහන්න පුළුවන්. sense එක මේ fingerprint machine එක හරි face recognition machine එක connect කරගන්න පුළුවන්. එතනදී පුළුවන් අපිට DOA එක කවුරු හරි අල්ලන් එමුගේ කියන්නේ lock එක lock වෙන්න නොදී මොකක් හරි අඩයක් තියලා ගිහිල්ලා නැත්නම් අතින් අල්ලගෙන ඉන්නවා. ඒකට තප්පර 30ක් වගේ අපිට මේ කාලේ සෙට් කරන්න පුළුවන්. තප්පර 30ක් ගියාට පස්සේ අපිට පුළුවන් ඒක කැල්කියුලේට් කරලා බලලා එයා එලාම් එකක් අපිට ගෙන්න ගන්න පුළුවන්. මේ දොර බහිලා නැහැ අරගෙන ඉන්නවා කියලා ගන්න පුළුවන්. ඊළඟට ඔයාලට පේනවා මේ වගේ මෙතන තව ඩිවයිස් එක අපි සිලෙක්ට් කරා පස්සේ ඩිවයිස් ලෙවල් එකේ අපිට පුළුවන් තව දේවල් අපිට ඕපන් කරන්න. මෙතනදී face recognition mode එක මාරු කරන්න. ඊළඟට voice prompt එක enable disable කරන්න. ඒ වගේ දේවල් දැන් මේ ඩිවයිස් එක ගත්තොත් MyFair සහ EM card කියන දෙකම support කරනවා. ඒවා enable disable කරන්න පුළුවන්. ඊට මෙතන remaining open close කියන එකත් අපිට මම හිතන්නේ හොඳ option එකක් access control වලදී. ඔයාලට පුළුවන් සාමාන්‍ය busy time කියමුකෝ lunch time එකක් කියමුකෝ. ඒතකොට lunch time එක වගේ ගත්තම දොර හැම වෙලේම access ගහින්න එක හරි කරදරයක් නේ. අපිට පුළුවන් ඒ වෙලාවේදී ඉතින් lunch පැයේදී විතරක් දොර හැම වෙලේම unlock වෙලා තියෙනවා. ඒතකොට කවුරුත් ඇවිල්ලා fingerprint එකත් exit button එකත් ඔබ ඉන්න ඕනේ නැහැ. මම හිතන්නේ ගොඩක් කට්ටිය use කරන්නේ නැති ගිතා වැදගත් option එකක් ශාමි මේක. අනිවාර්යයෙන්. ගොඩක් කට්ටිය දන්නේ නැතුව Apple තන්ත්‍රම කියනවා. ඔව්. ඒතකොට අපිට පුළුවන් මෙතනදී remain unlock කියන එක select කරලා මට පුළුවන් remain unlock වෙන්න ඕනේ මොන time එකේද කියලා මෙහෙම මේක enter කරන්න. මේ වගේ අපිට පුළුවන් මේ වගේ අපිට සිලෙක්ට් කරලා ගානට ලොක් වෙන්න ඉන්න ටයිම් එකයි අන්ලොක් වෙලා ඉන්න ටයිම් එකයි සිලෙක්ට් කරන්න. මේකත් කොපි වීක් කොපි කරගන්න පුළුවන්. ඊට පස්සේ මේකෙත් හොලිඩේ අපිට පුළුවන් arrange කරන්න. ඊළඟට ඔයාලට පුළුවන් මේක මේ විදිහට save කරන්න යටින්. ඊළඟට මෙතනදී ඔයා මේ විදිහට මේක හදාගත්තට පස්සේ ඒ ලොක් එක ඔටෝමැටිකලි ඒ ටයිම්ස් වල අන්ලොක් වෙනවා. ඒ කියන්නේ ඕන කෙනෙක්ට යන්න එන්න සහ අනිත් ටයිම් වල ලොක් වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ ඒවා පුළුවන්. ඊට මෙතන තියෙනවා මල්ටි ෆැක්ටර් ඔතෙන්ටිකේෂන් කියලා. ශබි එතනදී පුළුවන් අපිට මෙතනදී මේ මල්ටි ෆැක්ටර් ඔතෙන්ටිකේෂන් එකක් ඇඩ් කරන්න මෙතනදී. ඒ මල්ටි ෆැක්ටර් කියන්නේ ඇත්තටම fingerprint එකත් ගහලා කාඩ් එකත් ගහන්න ඕනේ. නැත්නම් face එකත් පෙන්නලා කාඩ් එකත් ගහන්න ඕනේ. ඒ වගේ ඔප්ෂන් එකකට යන්න අවශ්‍යතාවය තියෙනවනේ. අපිට normal විදිය නෙවෙයි ඕන හරි මොන හරි අපිට ඕන විදියට authentication විදිය methods තුනක් විතර use කරන්න පුළුවන්. ඔව් ඔව් multiple use කරන්න පුළුවන්. ඒ කියන්නේ තුනම හරි ගියොත් විතරයි දොර unlock වෙන්නේ. unlock වෙන්නේ. ඒ වගේ දේවල් එකක් configuration කරනවා නම් මෙතනින් ඇවිල්ලා enter කරන්න පුළුවන්. ඊළඟට තව පොඩක් එහෙට ගියොත් එම මේ custom VLAN කියන එක අපි detail cover කරන්න යන්නේ නැහැ. මොකද ඒක ඇවිල්ලා correction කරන method එකක් සාමාන්‍ය ගොඩක් කටි common connect කරන network එකකින් නේද? ඒ නිසා අපි ගැන වැඩි කතා කරන්න යන්නේ නැහැ. ඊළඟට මෙතන තියෙනවා authentication වෙන විදිය. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මෙතනත් අර multi factor පැත්තට තමයි ගොඩක් බර වෙන්නේ. මෙතන අපිට තියෙනවා එක එක modes. මේ modes එක අපිට select කරගන්න පුළුවන්. ඒතර ඒකල අපිට එකට schedule එකක් හදන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට මේ දීලා තියෙන card or face or fingerprint. ඒ කියන්නේ දවස් ඕන වෙලාවක card එකක් හරි face එකක් හරි fingerprint තුනෙන් ඕන එකක් ගහලා යාට access එක ගන්න පුළුවන් කියලා කියන එක තමයි කියන්නේ. මෙතනදී අපිට ඕන වෙනස් කරන්න පුළුවන් උදේවරුේ card නැත්නම් හවස් වෙද්දි fingerprint ඒ වගේ configuration එකකට මෙතනදී ඒත් විදිහට මේ විදිහට අපිට පුළුවන් මේක delete කරලා මේ විදිහට අපිට අවශ්‍ය පාට එක select කරලා මෙහෙම අඳින්න. අඳලා සාමාන්‍යයෙන් අපිට දැන් in out use කරනවා නම් අපි උදේවරුේ අනිවාර්යෙන් fingerprint එක තියන්න ඕනේ. ඔව්. එතකොට දවල්වරු එනකොට ඔයගොල්ලෝ face recognition use කරලා යන්න එන්න පුළුවන්. පුළුවන්. ඒ වගේ අපිට configuration කරන්න පුළුවන් නේද මේකේ? ඒ කියන්නේ මේක ගොඩක් වෙලාට වැදගත් වෙනවා. සාමාන්‍යයෙන් සමහර වෙලාවට attendance ගන්න
කාඩ් එකට වෙන්න පුළුවන්. නැත්නම් ෆින්ගර්ප්‍රින්ට් එකට වෙන්න පුළුවන්. ෆින්ගර්ප්‍රින්ට් වෙන්න පුළුවන්. එයාට කෑම මීල් ඕනේ කියලා කියමුකෝ. ඔව්. මීල් ඕන නම් එයාට කියනවා කාඩ් එකක් දෙන්න කාඩ් එක ගහන්න කියලා. ඔව්. දැන් ගොඩක් ෆැක්ටරි වල අපි දන්නවා මීල් සප්ලයි කරනවා. මීල් හදන්න කලින් දැනගන්න ඕනේ වෙන්න කොච්චර අද කෑම කොච්චර ඕනද කියලා. ඉතින් ඒ වගේ වෙලාවට අපිට පුළුවන් මේ වගේ ඩිෆයින් කරන්න කෑම මාක් කරන්න ඕනේ මේ වෙලාවේදී කියලා. කාඩ් ඔප්ෂන් එක අපිට දෙන්න. ඒතර ඒක වෙනම report එකක් ඔයාලට ගන්න පුළුවන්. ඒ වගේ වෙලාවල්. elevator configuration කියන්නේ ඔයාගේ elevator control panel එකක් තියෙනවා. ඒක config කරන එක අපි ඉස්සරහට elevator ගැන වෙනම session එකක් කතා කරන නිසා ඒකට වැඩි කතා කරන්න යන්නේ. ඊළඟට first person in කියන එකෙන් අපිට කියන්නේ අපිට පුළුවන් person කෙනෙක් add කරන්න. එතරදී තියෙන විශේෂත්වය තමයි එයා ඇවිල්ලා unlock කරොත් විතරයි අනික් කටේට යන්න පුළුවන්. access ලැබෙන්නේ. ඒ කියන්නේ කවුරු කෙනෙක් ඉන්න ඕනේ ඔෆිස් එක ඇතුලේ එයා ඉන්න ඕනේ අනිත් කට්ටියටත් එන්න. ඒ වගේ ඔප්ෂන් එකක් අපිට first person in කියන එක enable කරන්න පුළුවන්. දැන් anti pass back කියලා කියන්නේ අපිට anti pass back enable කරලා තියන්න පුළුවන් මේ මෙතනින් enable කරගන්න පුළුවන්. එතනදී වෙන්නේ කාඩ් එකක් කියමුකෝ අපි. ඒතර කාඩ් එකක් අපි ගත්තොත් එහෙම ඇතුළට ගිහිල්ලා ඒ කාඩ් එක සේව් එකේ දෙනවා තව කෙනෙක්ට enter වෙන්න කියලා. මේක enable කරාට පස්සේ ඒ කාඩ් එක exit වෙන්න නැතුව enter වෙන්න දෙන්නේ නැහැ. ඒ වගේ ඔප්ෂන් එකක් තමයි එතනත් තියෙන්නේ. ඒතර multi door interlocking කියන එකත් ගොඩක් කට්ටිය අහන ප්‍රශ්නයක්. අපි ගාව device ගොඩක් තියෙනවනේ මේ config කරන්න. ඒතර එක දොරක් lock වෙලා තියෙනකොට ඒ කියන්නේ එක දොරක් unlock වෙලා තියෙනකොට අනිත් දොරවල් ටික ඔක්කොම lock වෙනවා. එකපාර දොරවල් දෙකක් unlock කරන්න බෑ. ඒ ඔප්ෂන් එක තමයි. ඊළඟට authentication code කියන්නේ ඒ වගේම ඔප්ෂන් එකක් මේ code එක පාවිච්චි කරලා authenticate කරන. ඊළඟට මෙතන more parameters කියලා තියෙනවා මේ device එකේ සම්බන්ධ අනිත් settings. මෙතනින් හදන්න පුළුවන්. අපි මුලින් කතා කරන්නේ device maintenance and management වලත් ගිහිල්ලා මෙතන setting icon එකක් තියෙනවා. එතනින් කරන්න පුළුවන් කියලා. එතනින් කරන ටිකට අමතරව ඔයාලට පුළුවන් access control වලට අදාළ settings ටික මෙන්න මේ settings ටික මේ විදිහටම access control එකේ තියෙන more settings එකට ඇවිල්ලත් බලන්න මේ ටික ඔක්කොම ටික මෙතන විස්තර ටික තියෙනවා. ඊට විතර තියෙනවා linkage කියන එක. linkage කියන එකත් ගොඩක් වැදගත් එකක්. මෙතනදී තමයි අපි ඔය කතා කරන alarm input output ඒ වගේ දේවල් linkage කරගන්නේ device වල. උදාහරණයක් විදිහට device එක offline ගියොත් එහෙම නැත්නම් device එක කවුරු tamper කරොත් වගේ ඒ වගේ දේවල් වලට අපිට පුළුවන් linkage එකක් හදාගන්න. ඒකේ output එක අපිට ගන්න පුළුවන් buzzer එකක්ද recording එක trigger වෙන්නද නැත්නම් device එකේ alarm output එක siren එකට connect කරලා ඒකද නැත්නම් access point එක අපිට lock කරන්නද ඔය වගේ දේවල් අපිට linkage කරන්න පුළුවන් උදාහරණයක් විදිහට. ඊළඟට video intercom කියන එක තමයි අන්තිමට තියෙන්නේ. video intercom ගැනත් අපි වෙනම separate section එකක් කතා කරනවා video intercom systems ගැන. ඉතින් ඒතරදී video intercom configuration වලට තමයි මේ part එක තියෙන්නේ. එතකොට overall access control ගත්තොත් එහෙම බොහොම ලේසි ඔයාලට idea එකක් තියෙනවා persons සහ access control කියන module දෙකේ persons ලා import කරගෙන bulk import එක තමයි අපි recommend කරන්නේ ගොඩක් වෙලාවට. ඊළඟට මෙතනින් access control settings ටික template එකක් ගොඩක් වෙලාවට අවශ්‍ය නැති වෙයි. තියෙන default 24 authorized template එක තමයි ගොඩක් කට්ටිය පාවිච්චි කරන්නේ. එහෙම නැත්නම් customer ඉල්ලනවා නම් විශේෂයෙන්ම මට මේ වෙලාවට විතර access කියලා ඔයාලට template හදන්න පුළුවන්. මෙතන access group එක හදලා අවශ්‍යතාවය අනුව access group හදලා ඔයාලට පුළුවන් access permission දෙන්න. ඊට පස්සේ ඔයාලට ඔන්ලාගේ search කරලා බලන්න පුළුවන් device එකේ මොන මොන කට්ටියටද access ගිහිලා තියෙන්නේ කියලා. advanced function එකට යනකොට ඔයාලට හම්බ වෙනවා අර අපි කතා කරගත්ත options ටික. එතකොට ශබී මම හිතන්නේ access control ගැන මම හිතන්නේ අපේ කට්ටියට හොඳ අදහසක් එන්න ඇති. අනිවාර්යයෙන්ම. මොනිටරින් ගැන අපි පොඩ්ඩක් කියමු. මොනිටරින් ගැන කතා කරොත් මොනිටරින් කියන වින්ඩෝ එකේ ඔයාලට පුළුවන් සම්පූර්ණ වගේ ඩොරවල් ටික මෙතන තියෙනවා. ඕනෙලාගේ ඩෝ එක අන්ලොක් කරන්න ලොක් කරන්න පුළුවන්. රිමේනින් අන්ලොක් ඔප්ෂන් එක දෙන්න පුළුවන්. ගොඩක් කරලා security කෙනෙක් වගේ තමයි මේක පාවිච්චි කරන්නේ. මෙතනදී දොරක් ලොක් වෙලා තියෙන අන්ලොක් වෙලා තියෙන device එකේ තියෙන දැන් තියෙන වින්ඩෝ එක අපිට capture කරන්න ෆොටෝ එකක් capture කරගන්න ඊළඟට වගේ දේවල් අපිට කරන්න හැකියාව තියෙනවා. ඊළඟට මෙතන real time යට log එකක් පෙන්නනවා. lock unlock වෙලා තියෙන ඒවා. ඊට අමතරව ශවි time maintenance ගැන අපි අද කතා කරන්න අපි වෙනම session එකක් කරලා තියෙන නිසා ඒක මතක් කරගන්න අපේ YouTube channel එකේ අපි කලින් කිව්වා වගේ මේ ගැන වෙනම දෙනවා. ඒතර ශවි මම හිතන්නේ අපි ගොඩක් දේවල් අපි කතා කරලා ඉවරයි. analytics පැත්ත, surveillance එක ගැන කතා කරලා analytics access control කතා කරලා ඉවරයි දැන්. ඔව්. කාල වේලාවත් සීමිත නිසා අපි ඉක්මනට බලමු අපේ ප්‍රධාන දෙයක් තමයි දැන් මේ කට්ටිය ගොඩක් තියෙන ප්‍රශ්නයක් තමයි මේක මේ කස්ටමර් කෙනෙක්ට දෙනකොට එයාට ඇඩ්මින් එකේ පාස්වර්ඩ් එක දෙන එක හොඳද කියන එක. ඔව්. මම ගොඩක් තියෙන ගැටලුවක් තමයි ඒක එහෙම දෙන්නේ නැතුව දැක්තරමට හොඳයි. ඔයාලට පේනවා මෙතන මේ හෝම් එකේ තියෙනවා account management කියලා එකක්. මෙන්න මේ account management කියන ඔප්ෂන් එක ඔයාලට පාවිච්චි කරලා පුළුවන් ඕන තරම් accounts හදන්න. ඕන තරක් නෙවෙයි ඒක ලිමිට් එකක් තියෙනවා data sheet එකේ තියෙනවා නේ මට වැරදුනා. ඉතින් මේ users ලා හදන්න. එතන මේ user හදනකොට ඒ user ට දෙන්න පුළුවන් level එකක් තියෙනවා administrator operator.
එතකොට ඔපරේටර් දුන්නත් මොනවාද තියෙන ඔප්ෂන් කියලා ඔයාලට මෙතන සිලෙක්ට් කරන්න පුළුවන් 1 by 1. ඊට අමතරව මොන අවශ්‍ය විදිහට ඩිෆයින් කරන්න පුළුවන් එයාට මොකක්ද දෙන්නේ කියලා නේද සන්ත. ඔව් මොන ඩිවයිස් වලටද ඇක්සස් දෙන්නේ කියලා දෙන්න පුළුවන්. ඊට පස්සේ ඔතන මෙතන ඔයාලට පාස්වර්ඩ් එකක් දාන්න පුළුවන්. එයා ෆස්ට් ටයිම් ලොග් වෙනකොට ඒ පාස්වර්ඩ් එක රීසෙට් කරන්න කියලා එයාට එනවා. එතකොට එයාට පාස්වර්ඩ් රීසෙට් කරන්න පුළුවන්. අපි ඇඩ්වයිස් කරන්නේ ඔයා සයිට් එකට ගිහලා IMS දාලා ප්‍රෝග්‍රෑම් කරනවා නම් අනිවාර්යයෙන්ම යූසර්ස්ලා කී දෙනෙක් හිටියත් ඒ කියන්නේ කස්ටමර් ගාව ඉන්නවනම් යූසර්ස්ලා 3 දෙනෙක් විතර උදාහරණයක් විදිහට මොනිටරින් රූම් එකේ 3 දෙනෙක් ෂිෆ්ට් එකකට බලනවා කියමුකෝ 3 දෙනාට ලොගින් තුරක් හදලා දෙන්න. මොකද ඕන වෙලාවක අපේ පෙන්නන්න ලොග් එකේදී බලන්න පුළුවන් මොනවාද කවුද කරේ කියලා. එතකොට ඇඩ්මින් නම් තියෙන්නේ හැමෝම පාවිච්චි කරන ඇඩ්මින් නම් අපිට ඇත්තටම බලා ගන්න බෑ කවුද මේ වෙලාවේ කරේ කියන එක. ඒක හොයාගන්න බැරි වෙනවා. ප්‍රශ්නයක් වෙච්ච වෙලාවට නම් අපි හොයන්න පටන් ගන්න. අනිවාර්යයෙන්. එදාට ප්‍රශ්නයක් එනවා. ඔව් එතකොට අපි අර කිව්ව ලොග් එක ගැනත් පොඩ්ඩක් කතා කරොත් මෙතන මේ සිස්ටම් ලොග් කියන තැනට වට එන්න පුළුවන්. සිස්ටම් ලොග් කියන තැන වට පුළුවන් ඩේටා රේන්ජ් එක එන්ටර් කරලා සම්පූර්ණ සර්ච් එකක් දාලා බලන්න. එතකොට මේ එක එක දේවල් යූසර් මොනවාද කරපු දේවල් මොනවාද සහ සියලු දේවල් ඩිවයිස් එක ඇඩ් කරලා ඩිලීට් කරලාද ඔක්කොම ටික වට මෙතනින් බලන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට account management පැත්ත අපි ගැන කතා කරා. ඊළඟට අපි basically system configuration settings මෙතන තියෙනවා. මෙතන මේ තව වැදගත් දෙයක් තමයි අපි මේ network performance කියන එක. ඔයාලට ගාව network performance හොඳම නැත්තම් ඔයාලට පුළුවන් normal කියන එකට මේක දාන්න. එතකොට පොඩ්ඩක් අර live view එක අර මේවා ටික improve වෙනවා. ඊළඟට ඔයා joystick equation joystick එකක් හරි keyboard එකක් හරි පාවිච්චි කරනවා මෙතනින් ඔයාලට enable කරන්න පුළුවන්. ඒ වගේම event data කොච්චර කාලයක් save වෙන්න ඕනේද කියන එකත් මෙතන define කරන්න පුළුවන් software එකේ. ඒ වගේ දේවල් අපිට කරන්න පුළුවන්. ඊට ලයිව් ප්ලේබැක් වල අදාළ settings අපි කලින් බැලුවා. ඊළඟට events picture storage මෙතන තව ගත්තා alarm sound කියලා ශබි. මෙතනදී අපිට පුළුවන් custom sound උනත් අපිට add කරගන්න හැකියාව තියෙනවා. මෙතන select කරලා audio file එක මාරු කරන්න අපිට පුළුවන්. එතකොට custom ඉල්ලනවා නම් exception එනකොට අර මට custom sound ඔයාලට මෙතනින් customize කරන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට video intercom ගැන මම කතා කරන්නේ නැහැ. ටූල් බාර් එක අපි ගැන කතා කරා. ඊට පස්සේ ඊමේල් කියන එක කියන්නේ කස්ටමර් ඊමේල් ගෙන්න ගන්න ඕන නම් alert එකක් වෙනකොට මෙතනට තමයි ඔයාලා SMTP server එකක් configure කරන්න ඕනේ. ඒකවල ඔයාලට පුළුවන් test mail එකක් යවලා මේ receivers ලට දීලා enter කරලා බලන්න. එතකොට අපි event and alarm පැත්ත පොඩ්ඩක් බලමු. එතනදී ඔයාලට පුළුවන් ඒක ගැන කතා කරන්න. මෙතන තියෙනවා event and event configuration කියලා. මෙතන පුළුවන් ඔයාලට events add කරන්න. මේ event add කරනකොට උදාහරණයක් විදිහට මෙතන තියෙන access event කියලා. මෙතනදී මේ තියෙන event අපිට on කරන්න පුළුවන්. abnormally opened මේ වගේ තියෙනවා. එතන මේ event ටික ඔක්කොම ඔයාලට යට පේනවා මේ තියෙන මේක expand කරලා බලන්න පුළුවන් වෙනම. මේ තියෙන event center එකට මේ ටික සියලු දේවල් එනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් monitoring කරන කෙනෙක්ට මේ වගේ දේවල් බලන්න පුළුවන්. device එක offline ගියොත්, video එකක් කවුරුන් tamper කරොත් ඒ වගේ දේවල්. එතකොට ඒකට තමයි event පැත්තෙන් අපි configure enable disable කරගන්නේ. ඒතර alarm event එකේ අදාළ device වලට ඔයාලට alarm access video ඔය කියන event තුනම ඔයාලට enable කරගන්න පුළුවන් මෙතනින් ඇවිල්ලා. ඊළඟට ශබි තව මොනවද අපිට IBMS ගැන කියන්න තියෙන්නේ? විසාඩ් එක තමයි පොඩක් පෙන්නුනේ. access control විසාඩ් එක මේ තියෙන ඔය කියන විසාඩ් එකත් ඔය පෙන්වනවා. ඔව් මේ තියෙන විසාඩ් එක. ඔය පිළිවෙල පෙන්වනවා. device එකක් add කරා, person කෙනෙක් add කරා, template එක add කරා, ඊට access group එක create කරා, අන්තිමට monitoring පැත්තට යනවා. විසාඩ් එක ගැන කිව්වා. system log එක ගැන කිව්වා. account management ගැන කිව්වා. ඔයාලට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ඔයාලට අහන්න පුළුවන් දැන්. මම හිතනවා IMS එක අපි හොඳ overall coverage එකක් දුන්නා නේද? අපි යසන්ත නිකන් අපේ ඊමැප් ගැනත් පොඩ කියලා දෙමු නේ නිකන් අපිට අයිඩියා එකක් දෙමු. හරි. EMAP ගැනත් අපි කතා කරන්න ඕනේ ශබි නේද? හොඳ ජෙනරල් ඇප්ලිකේෂන්ස් වල ඉවෙන්ට් සෙන්ටර් ඊමැපින් වලින් අපි නිකන් අපි කියලා දෙමු මොකද්ද ඇත්තටම ඊමැප් එක කියන්නේ මොකක්ද කියලා යසන්ත. EMAP කියන ඇතර වාගේ ඉන්ස්ටලේෂන් කරපු තැන ලේඅවුට් එකක් තියෙනවා නම් ඔයාලට පුළුවන් මේ වගේ ලේඅවුට් එක ඒකට ඉම්පෝර්ට් කරන්න. ඉම්පෝර්ට් කරගත්තට පස්සේ තියෙන බෙනිෆිට් එක තමයි ශවි ඔයාගේ තියෙන ඩිවයිස් ටික තියෙනවනේ. ඩිවයිස් ටික මේ EMAP එකේ ඇඩ් කරලා බලන්න පුළුවන්. එතකොට මෙතන EMAP එකේදී ඔයාලට පෙන්වනවා ඩිවයිස් එක උදාහරණයක් විදිහට ඔෆ්ලයින් ගියා කියමුකෝ. ඩිවයිස් එක ඔෆ්ලයින් ගියොත් එහෙම ඒක ඔයාලට බලන්න පුළුවන්කම තියෙනවා. සන්ද කරට මේකින් බලාගන්න පුළුවන් වෙයි මේ ඊමැප් එක ෆීචර් එක. ඔව්. for example අපි දැන් ඊමැප් එකකින් මැප් එකක් දාලා තියෙනවා. ඉතින් අපි කැමරාස් ටික ලොකේට් කරලා දෙනවා මේ මැප් එකෙන්. අනිවාර්යෙන්. එතකොට මේ කැමරා එක ගාවට ගිහිල්ලා අපි ටච් කරලා බැලුවොත් එහෙම ওই කැමරා එකේ view එක අපිට බලා ගන්න පුළුවන්. අනිවාර්යෙන් බලා ගන්න පුළුවන්. ඒ වගේම alert එකක් ආවොත් ඒ alert එක output එක ගන්නත් පුළුවන් අපිට. පුළුවන්. ශබි මම පොඩි මැප් එකක් ඩවුන්ලෝඩ් කරලා අපිට අග්ගාල එකක් පෙන්නලෙමුද? පෙන්වමු. මම මෙතන add map කියන ඔප්ෂන් එකට ගියා. ඊට පස්සේ මට එනවා
එක මැප් එකට වඩා ඇඩ් කරන්න පුළුවන්. ඔයාලට ලොකේෂන් කීපයක් තියෙනවා ඇඩ් කරන්න පුළුවන්. මෙතන ඩිවයිස් මැප් එක තෝරවුවා. මේ විදිහට අපිට මැප් එක ඇඩ් කරන්න පුළුවන්. මැප් එක ඇඩ් කරාට පස්සේ වාගේ තියෙන ඩීටේල්ස් ටික දැන් අපි මේ ෆේස් රිකගනිෂන් කියන ගෲප් එකට තමයි මැප් එක ඇඩ් කරලා තියෙන්නේ. ඒකේ තියෙන රිසෝස් ටික මෙහෙම ඩ්‍රොප් කරන්න පුළුවන් ඇවිල්ලා. ඊට පස්සේ මෙතනින් මම ෆිනිෂ් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට ඕන වෙලාවක මේක හරහා මේක පාවිච්චි කරලා ඔයාලට පුළුවන් ලයිව් වීව් එක බලන්න. උදාහරණයක් විදිහට ලයිව් වීව් එක බලන්න. ඒ වගේ දේවල් අපිට ඔයාලට මේක හරහා කරගන්න පුළුවන් මේ වගේ. දැක්කද? එතකොට ඔයාලට මේ මැප් එකේ ඉන්න ගමන් හදිස්සිය අවස්ථාවකදී බලන්න ඕන නම් මැප් එකට ආව කෙලින්ම ඒ කැමරාව උඩ ක්ලික් කරලා ලයිව් වීව් කරා. දොරක් නම් ඩෝ එක ලොක් කරලා අන්ලොක් කරන්න පුළුවන්. මේ කැමරාවේ ඇන්ගල් එක ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. ඒ වගේ දේවල් ඔයාලට ඔක්කොම මෙතනදී මැප් එකේ ශබි කරන්න පුළුවන්. මේ දින ඇන්ගල් එක ඇඩ්ජස්ට් කරන දේවල් අපිට මෙතනදී කරන්න පුළුවන්. ස්කේල් එක එඩිට් කරන දේවල් ඒ වගේ දේවල් අපිට ස්කේල් එකක් දීලා ඒ ස්කේල් එක අනුව අපේ වීවිං ඇන්ගල් එක කොහොමද දෙන්නේ කියලා අවුට්පුට් එක ගන්න පුළුවන්. ගන්න පුළුවන්. එතකොට ඒක තමයි E-map. එතකොට අර ඉවෙන්ට් සෙන්ටර් එකේදී පුළුවන් අපිට ඉවෙන්ට් සර්ච් කරන්න. ඒ කියන්නේ අපි ඉවෙන්ට් කන්ෆිගර් කරලා තියෙනවා ඒව සර්ච් කරන්න පුළුවන්. මෙතන ඉවෙන්ට් ටයිප් එක ඔයාලට සිලෙක්ට් කරන්න ඇලර්ට්ස් මොනවද ඇවිල්ලා තිබුණා ඒක බලා ගන්න පුළුවන් නේද? ඔව්. එතකොට ඒ පැත්ත කරන්න පුළුවන් රියල් ටයිම් ඉවෙන්ට් කියන එක රියල් ටයිම් ඔයාලට පෙන්නනවා. මේ දැන් උදාහරණයක් රිමෝට් ලොග් වෙච්ච ඒවා, ෆේස් කැප්චර්ලා මේ වගේ දේවල් අපිට සෙට් කරලා තිබ්බොත් අපිට රියල් බලන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට security control panel ගැන අපි වෙනම කතා කරනවා. සාමාන්‍ය topology කියන එක ගත්තොත් එහෙනම් අපිට ගොඩක් වැදගත් වෙන්නේ දැන් network switch එකක් අර මේ අපි ඔක්කොම connect කරලා තියෙද්දි මෙතනදී ඔයාලට පුළුවන් ඔයාලගේ topology එකත් මේකෙම design කරගන්න හැකියාව තියෙනවා. අපි දැන් for example ගත්තොත් අපේ manage series L2 switches වගේ ගියොත් එහෙම ඒ switches දැම්මොත් මේ auto topology එක මේක detect කරගන්නවා. ඔව් ඔව් අපිට පුළුවන් එතනදී auto topology එක detect කරගන්නවා. එතකොට අපේ network එකේ layout එක අපිට මෙතනින්ම logical diagram එකකේ topology එක සම්පූර්ණයෙන්ම output එක ගන්න පුළුවන් automatically. ගන්න පුළුවන්. එතකොට මං හිතන්නේ අපි ගොඩක් දේවල් අද IMS ගැන කතා කරා ශබි. මෙතනදී main view, remote playback, data retrieval, reports ගැන අපි කතා කරා. ඊළඟ access control කරන ගැන කතා කරා. ඊළඟට අපි කතා කරා general application ගැන පොඩි idea එකක් ඔයාලට එන්න ඇති. device management එක, event configure කරන්නේ කොහොමද? storage schedule එක ගැන අපි කෙටියෙන් කතා කරා. account management එක, විශේෂයෙන් system configuration, log එක වගේ දේවල්. ඒතර මේ software එක overall ගත්තොත් ශබි මේ ගැන හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන් ඇති කියලා අපි හිතනවා ඔයාලා හැමෝටම නේද? අපි සෑහෙන ඒරියා කවර් කරලා තියෙන කියලා මම හිතනවා. එහෙනම් අපි සියලු දෙනාම අපි ස්තුතිවන්ත වෙනවා අද අපිත් එක්ක ට්‍රේනින් එකත් එක්ක සම්බන්ධ වුණාට ඉස්සරහා ට්‍රේනින් වලත් අපිත් එක්ක සම්බන්ධ වෙන්න කියලා බලාපොරොත්තු වෙනවා. රයිට් එහෙනම් සියලු දෙනාටම ගොඩක් ස්තුතියි. අපි මේ වගේ ට්‍රේනින් එකකින් නැවත හම්බෙමු. නැවත හම්බ වෙනකන් සියලු දෙනාටම ආයුබෝවන්. Thank you very much. Thank you.